හරි අයිබෝල් ළමයි ඉතින් අපි වැඩේ ආරම්භ කරමු. පොඩ්ඩක් මේ බැලුවද කට්ටිය පොඩ්ඩක් පැමිණීම අඩු නිසා අපි ගිය සතියේ පන්ති ඇත්තටම ලයිව් ක්ලාස් එක සිද්ධ වුණේ නැහැ. නමුත් ඒකට අපි අමතර දවසක් දානවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගිය සතියේ අතපසු වෙච්ච පන්ති අර අපි ඒක ලයිව් ක්ලාස් එකක් තිබ්බේ නැතුණට එදා දවසේදී අපි ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර දෙකක් දුන්නා. එකක් MCQ ප්‍රශ්න පත්‍රය අනිත් එක රචනා ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ අපි රචනා ප්‍රශ්න ටිකක් ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ගිය සතියේ ඔයගොල්ලන්ට දුන්නා. ඒ කියන්නේ මේ වෙලාව නිකන් තිබ්බේ නෑ ඔයගොල්ලන්ට. ප්‍රශ්න පත්‍ර දෙකක් ඒ වෙලාවේ දුන්නා. නමුත් අපි බලමු මේ අද කට්ටිය පොඩ්ඩක් සහභාගීත්වය අඩුයි තාම. ඒක ටිකක් වෙලා ඇද්දි සම්බන්ධ වෙයි කියලා. ඉතින් සමහරව විවිධ හේතු දාලා තිබ්බේ. ඉතින් විවිධ හේතු දාන්න එපා. අනිත් එක වීඩියෝ බලන්න හැමදාම හුරු වෙන්නත් එපා. දැන් මෙතනත් ඉතින් සමහරට කලින් දවස්වල වීඩියෝම් බලපු කට්ටිය ඉතින් වීඩියෝ බලන්න හුරු වෙන්න එපා. පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකට එන්න. සමහරු දැන් අර වීඩියෝ බලන්න චුට්ටක් හුරු වෙලා තියෙනවා. හරි. දැන් පොඩ්ඩක් කතා කරමු ඉස්සෙල්ලා වැඩේ පටන් ගන්න කලින් ළමයි අපි දැන් මේ වෙනකොට ඔයාගේ 12 වසරේ විෂය නිර්දේශයට අදාළව අපි මේ වෙද්දි පාඩම් 3ක් අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ 12 වසරේ විෂය නිර්දේශයට අදාළව පාඩම් 3ක් අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. දැන් මේ හතරවෙනි පාඩම නැත්නම් අපේ හතරවෙනි ඒකකේ ව්‍යාපාර සංවිධාන අපි ආරම්භ කරන්නද ලෑස්තිලා ඉන්න. ඉතින් හොඳ ඒකකයක් සහ උසස් පෙළ විභාගෙට සෑහෙන්න වටිනකමක් තියෙන වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන ඒකකයක්. ඉතින් අපි අර කියන්නේ 12 වසරේ තියෙන පාඩම් ගත්තම ඒ 12 වසරේ පාඩම් වලින් අපිට අපි ගත්තොත් එහෙනම් විශේෂයෙන් පළවෙනි පාඩම ව්‍යාපාර පදනම් පරිසරය ඊට පස්සේ අනිත් එක ව්‍යාපාර සංවිධාන. හරිද? ওই පාඩම් දෙක තමයි 12 වසරේ අර අපි කියනට වැදගත්ම පාඩම් දෙක කියලා අපි සලකන්නේ ඔය දෙක. ඊට පස්සේ තව මුදල් මූල්‍ය ඇතන පාඩම. ඒ වගේ පාඩම් කිහිපය ඉස්ස රක්ෂණය. ඔය වගේ අපි 12 වසරේ පාඩම් 11ක් තියෙද්දි ඔය පාඩම් 11න් අපි අර වැඩිපුරම ටාගට් වෙන තැන් හතරක් විදිහට සලකන පාඩම් හතරක් තියෙනවා. එකක් පළවෙනි පාඩම් ව්‍යාපාර පදනම් පරිසරය. ඊට පස්සේ අපි දැන් මේ කතා කරන ව්‍යාපාර සංවිධාන පාඩම සිලබස් එකේ හතරවෙනි පාඩම. ඊට පස්සේ තව තියෙනවා මුදල් මූල්‍ය ආයතන. ඒ කියන්නේ බැංකු ගැන මූල්‍ය ආයතන ගැන චෙක්පත් ගැන ඒව ගැන කතා කරන මුදල් මූල්‍ය ආයතන පාඩම. ඊට අමතරව තව රක්ෂණයේ පාඩම. ඉතින් 12 වසරේ පාඩම් 11න් වැදගත්කම අතින් ගත්තොත් වැදගත්කම අතින් ඉහළින් තියෙන පාඩම් හතරක් තමයි ඔය මම ඔයාලට කිව්වේ. ඒතර අපි අද පටන් ගන්න යන්නේ අන්න ඒ වගේ මේ 12 වසරේ තියෙන වැදගත්ම ඒකකයක්. මම මේ වැදගත්ම කියලා කිව්වේ ඒතර මේ අනිත් ඒවා වැඩක් නැහැ කියන්න නෙමෙයි. හරි අනිත් ඒවාත් වැඩක් තියෙනවා. නමුත් මේවෙන් අපිට A-level paper එක පොඩ්ඩක් අර ලකුණු අපි එකතු කරගන්න තියෙන ප්‍රමාණය වැඩි. දැන් විශේෂයෙන් අපි ගත්තා ව්‍යාපාර සංවිධාන පාඩම ගත්තම මේක අපිට සෙකන්ඩ් පේපර් එක ඇතුලේ ඊළඟට ෆස්ට් පේපර් එකේ ස්තැම් පුරවන ප්‍රශ්නවල හරි ඉරිගහන ප්‍රශ්නවල මේ හැම තැනකම මේ පාඩමට දාන ප්‍රශ්න අපිට ලැබෙනවා. ඒක නිසා අපි කියනවා අර සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩමක්. ඉතින් ඒක නිසා ඔයත් මේ පාඩමට වැඩි කැපවීමෙන් මේ කොටස ආවරණය කරගන්න ඕන නිසා මේ පාඩමට ඔයා වැඩි බරක් දෙන්න ඕන. හරි පාඩමට වැඩි බරක් දෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩි කැපවීමෙන් මේ කොටස ඔයා ආවරණය කරගන්න උතර මේ අද මේ පටන් ගන්න වැඩේ උතර මුලින් ඉඳලා හරියට පිළිවෙලට කරගෙන යන්න. හරිද? අද දවසේ විතරක් නෙමෙයි මේ පාඩම දවස් දැන් අනිත් වෙලාවේ මම ඔයාලට මේ වැඩේ පටන් ගන්නකොට කිව්වනේ මේ මාස දෙකකින් දෙකමාරකින් මේ වැඩේ අවසන් වෙයි කියලා. හැබැයි ඉතින් කොහොමවත් මාස 3ක්වත් මේකට ගත වෙයි. හරි? මොකද අපි පොඩ්ඩක් හිතනවා තරම් වේගෙන් ඒක යන්න බෑ. මොකද ඔහේ කරගෙන ගිහිල්ලත් වැඩක් නෑ. අපි හිතුවට එක දවසේ එක පාඩමක් කරන්න. දැන් ව්‍යාපාර සංවිධාන වගේ පාඩමක් අනිවාර්යෙන් දවස් දෙකක් යන්න වෙනවා. අපි ව්‍යාපාර පදනම් පරිසරයේ දවස් දෙකක් කරන්නේ. ඒ වගේ අර සිලබස් එකේ අපි 12 වසරේ තියෙන වැදගත් ටිකක් වැඩි තීරි කොටස් තියෙන පාඩම් අපි දවස් දෙකක් අරගන්න. එතකොට මේ පාඩමත් එහෙම එකක් අපි ටිකක් වැඩි කොටසක් තියෙන නිසා අද දවස් සහ ලබන සතිය කියන දවස් දෙකම අපි ව්‍යාපාර සංවිධාන පාඩමටත් ගන්නවා. ඉතින් ඒක නිසා අර පොඩ්ඩක් මාස දෙකකින් කිව්වට මේක මාස 3ක් වගේ අපිට කාලයක් ගත වෙයි මේ වැඩේ අවසන් කරන්න. හරි. ඉතින් අපි හිතමු හිතනවාට ආයේ ඩිස්ප්ලේ එක ක්ලියර් වෙලා ඇති කියලා. හරි. දැන් බලමු පොඩි වෙලාවක් යද්දී හරියයි. හරි. එළම අහගෙන ඉන්න. හරි. දැන් ඔයගලන්ට ගිය සතියේ අර මම හදිසියෙ පේපරයක් දුන්නේ. ඒතකොට ඒක ඇවිල්ලා අපි අර ප්ලෑන් කරපු පේපරේ නෙමෙයි. මොකද ගිය සතියේ අතර පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් හිටිය නිසා තමයි ඔයගලන්ට පන්ති කරේ නැත්තේ. ඒතකොට ඒ වෙලාවේ තමයි ඔයාට අර අපි පේපර් එකක් දැම්මේ. ඒතකොට ඒක ඇවිල්ලා අර මම කියපු පේපරේ නෙමෙයි. මම ඒ වෙලාවේ අර හදිසියෙට එදා දවසේ පන්ති කරෙන්නේ නැති නිසා තමයි ඔයාට ඒ වෙලාවේ ඔයා ෆ්‍රී ඉඳී කියලා හිතාගෙන නිකන් වැඩක් නොකර ඉඳී කියලා හිතාගෙන මේ පේපරේ දැම්මේ. හැබැයි ඔයගලන්ගේ අර අපි ටාගට් කරපු පළවෙනි පාඩම් තුනට අදාළ ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට දෙනවා. ඒතර ඒක මම කියන්නම් තව දවස් දෙක තුනක් ඇතුළත පළවෙනි පාඩම් තුනම ආවරණය වෙන MCQ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට ලැබෙනවා. ඒතර මම ඒක ගැන දැනුවත් කිරීමක් කරන්න. ඉතින් අපි වැඩේ පැත්තට යමු. දැන් වෙලාව ඇති කට්ටියට සම්බන්ධ වෙන්න. ඉතින් අනිත් අපි හිතමු වීඩියෝ බලන කට්ටිය කියලා. නමුත් වීඩියෝ බලන වැඩේට මම එච්චර කැමති නැහැ. කියන්නේ දැන් වීඩියෝ එක දැම්මම වීඩියෝ එක නම් බලන ලොකු පිරිසක්. හැබැයි පන්තියට සහභාගී වෙන පිරිස සෑහෙන්න අඩුයි. ඉතින් තමන්ගේ සමහරට නේද ඇත්තටම විවිධ ප්‍රශ්න තියෙනවා. එක්ක වෙන මොකක් හරි පන්තියක් නැත්නම් ඉස්කෝලේ මොනවා හරි ගැටලුවක් එහෙම ඒවත් තියෙන අය ඉන්න. නමුත් තමන්ට හැකියාව තියෙන හැම කෙනාම මේ වෙලාවේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද වීඩියෝ එක බලන්න ඉන්න එපා.
ලයිව් ක්ලාස් එකෙන් තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් බලමු ව්‍යාපාර සංවිධාන. දැන් මේ ව්‍යාපාර සංවිධාන ගත්තම ඔය දන්නවා ව්‍යාපාර සංවිධාන නැත්නම් මේ සංවිධානයක් කියලා කියන්නේ හැම වෙලෙම අපිට අර පොදු අරමුණක් සහිත ඒකකයක්. හරි පොදු අරමුණක් සහිතව කටයුතු කරන පුද්ගලයන්ගේ එකතුවක්. ඒතර ව්‍යාපාර සංවිධානයක් කියන්නේ නම් මේ ව්‍යාපාරයකට අදාළ වෙච්ච සංවිධානයක්. ඒතර පොදු අරමුණක් තියෙන ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් එකට එකතු වෙලා කටයුතු කරන පුද්ගලයන්ගේ එකතුවක්. දැන් අපි කියන හැම වෙලෙම සංවිධානයක් කියලා කියන්නේ ඒගොල්ලන්ට පොදු අරමුණක් තියෙනවා. ඒතර මේ පොදු අරමුණ මුල් කරගෙන තමයි හැම වෙලෙම සංවිධානයක් කටයුතු කරන්නේ. අපිට පොදු අරමුණක් තියෙනවා. මේ පොදු අරමුණ මුල් කරගෙන තමයි හැම වෙලෙම සංවිධානයක් කටයුතු කරන්නේ. ඒතර මේකෙදි කියන මේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ නම් පොදු අරමුණක් මුල් කරගෙන අර ව්‍යාපාර කටයුත්තක් කරන පුද්ගලයන්ගේ එකතුව. දැන් මේක ඇතුලේ අර අනිවාර්යෙන් මේගොල්ලන්ට පොදු අභිමතාර්ථයක් තියෙනවා. එක්ක ලාභ අරමුණක් වෙන්න පුළුවන්, නැත්නම් සුබ සාධන අරමුණක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ව්‍යාපාර සංවිධානයකට ගත්තම මේගොල්ලන්ට පොදු වෙච්ච අභිමතාර්ථයක් තියෙනවා. හරි? පොදු වෙච්ච අභිමතාර්ථයක් තියෙනවා. මම හිතන්නේ මේ වේව් කරන්නේ මේ වැරදිලා. ඒතකොට ප්‍රශ්නයක් මොනවද තියෙනවද ළමයි? කෙලින්ම අහන්න. හරි වේව් කරගෙන දෙන්නේ ප්‍රශ්නයක් මොනවද තියෙනවද අහන්න. දැන් බලමු මේක මේ ඔයාලට ක්ලියර් වෙලා ඇති. දැන් ස්ක්‍රීන් එක මම හිතන්නේ හරි. දැන් බලමු. හරි අහගෙන. ඒතකොට මම කිව්ව මේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ නම් මොකද්ද මේ පොදු අභිමතාර්ථය නැත්නම් මේ සංවිධානයක් කියලා අපි කතා කරන්නේ මොකද්ද මේ පොදු අභිමතාර්ථය පොදු අරමුණක් මුල් කරගෙන එකට එකතු වෙලා වැඩ කරන පුද්ගල කණ්ඩායමක එකතුවක්. ඒතර ව්‍යාපාර සංවිධානයක් කියන්නේ තන්නේ එහෙම එකක්. මේ ව්‍යාපාර සංවිධානය ගත්තම ළමයි අපේ රටේ ශ්‍රී ලංකාවේ ගත්තම අපි ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකකට බෙදනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඒ කියන්නේ පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර සංවිධාන සහ රාජ්‍ය අංශයට ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාර සංවිධාන විතර. පොඩ්ඩක් මේ ටික මම මේ මුල දේවල් ටික චුට්ටක් ඔයාලට කතා කරලා ඊට පස්සේ අපි එතනින් එහාට ස්ලයිඩ් එකත් එක්ක මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක වැඩි ඉස්සරහට යනවා. දන්නද මේ පන්ති අපි වැඩේ යන්නේ කොහොමද කියලා? මොකද අපි ප්‍රසන්ටේෂන් එකත් එක්ක තමයි හැමදේම කරන්නේ. ඔයාලට ලියන්න දේවල් දෙන්නේ නැහැ පන්තිය ඇතුලේ. හැබැයි මේ පාඩමට අදාළව නෝට් එකක් ඔයාලා ගෲප් වලට දානවා. ඒතකොට මේකේ ඔයාලට කිසිම නෝට් එකක් නැති කෙනෙක් වුණත් ව්‍යාපාර සංවිධාන පාඩමට අදාළව කිසිම නෝට් එකක් මේ වෙද්දි අතේ නැති කෙනෙක්ට උනත් ඔයාලට නෝට් එක හම්බ වෙනවා සහ මේකට අදාළව ප්‍රශ්න පත්‍රයකුත් මම දානවා. හරිද? මේ සතිය අපි දැන් අර කලින් පාඩම ගත්තොත් ළමයි අපි අන්තිමට ව්‍යාපාර පදනම් පරිසරයේ ඊට කලින් අපි ගත්ත ව්‍යාපාර සමාජයක් මාචාර ධර්ම අපි කරා රජය හා ව්‍යාපාර කරා. ඒතර ඒ වීඩියෝ අපි දාලා දෙනවා ගෲප් වලට. ඔයාලට මොනවා හරි ඒවේ අතපසු වෙලා තියෙනවා නම් ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ පාඩමෙත් වීඩියෝ එක දානවා. හැබැයි ලයිව් ක්ලාස් එකට එන්න හැමදාම. දැන් මේක අද විතරක් නෙවෙයි ලබන සතියේත් මේක තියෙනවා. ඒතර සමහරව අර පුරුද්දක් වශයෙන් වීඩියෝ බලනවා. ඉතින් වීඩියෝ බලන එක ළමයි ඕක මේ එන වීඩියෝ එකත් කරලා දානවා නේ බලන්න කියලා. හරි ඉතින් ලයිව් ක්ලාස් එකට එන්න කියලා කියන්නේ ලයිව් ක්ලාස් එකට එන එක වැදගත්. හරිද? ඒ කියන්නේ ලයිව් එකට මෙන්න කියන්නේ වීඩියෝ එක බලන්න උරු වෙන්න එපා. හරි? එහෙනම් බලන්න මම කියපු කතාව. ඒතර ව්‍යාපාර සංවිධාන ගත්තම මේකේ අපි ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා. එකක් අර ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන දිනත් අපි කියනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. අපි තව එකක් කතා කරනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා අනිත් එක මොකද්ද රාජ්‍ය අංශයේ ව්‍යාපාර. දැන් මෙන්න මේව මම මේ මූලික දේවල් ටික ඔයාලට කියලා දීලා අපි ඊට පස්සේ මේ ව්‍යාපාර සංවිධාන ගැන වෙනම කතා කරන්න පටන් ගන්නවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා අනිත් එක මොකද්ද රාජ්‍ය අංශයේ ව්‍යාපාර. දැන් මේ අපි මේ කතා කරන්නේ ඇත්තට මේ හිමිකාරීත්වය අනුවනේ. ඒතර මේ හිමිකාරීත්වය අනුව අපි ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා. මොකද්ද කොටස් දෙක? එකක් අපි කතා කරනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර. අනිත් එක අපි කතා කරනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඒතර මේ හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද බෙදෙන කොටස් දෙක? හරි දැන් මේ ලීව් වෙලා එන්නම් කියන එක්කෙනා ඒතකොට ලීව් වෙලායි සදහටම යන්න බෑ. ටග් ගාලා අනිත් අතට එන්න. කනෙක්ෂන් එක අවුල් නම් ටග් ගාලා ලීව් වුණා අනිත් අතට ආව නැත්නම් සදහටම අපි කට්ටිය ලීව් වෙලා එන්නම් කියලා යනවා ආයි හොයාගන්නත් නෑ. එහෙම වෙන්න එපා. ඉතින් මේ වැඩේ මම කිව්වල මම හැම වෙලේම ඔයා මේක තේරුම් ගන්න ඕනේ. මේ පාඩම වැදගත් පාඩමක්. ඒතර මේ පාඩම හරියට ඉගෙන ගත යුතුයි. නැත්තම් අපරාධයි. මම ඉගෙන ගන්න අවස්ථාව තියෙද්දි මේක ඉගෙන ගත්තේ නැහැ කියලා කියන්නේ ඔයාගේ A level paper එකට මේවෙන් අනිවාර්යෙන් ප්‍රශ්න වල ළමයි. මම කිව්වේ 12 වසරේ තියෙන වැදගත් පාඩම් හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි ව්‍යාපාර සංවිධානය. ඉතින් ව්‍යාපාර සංවිධාන පාඩම කියන්නේ අපිට සෑහෙන ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න තියෙන පාඩමක්. ඒතර මේ පාඩම ලයිව් කරන ක්ලාස් වලට ඇවිල්ලා ඒක ඉගෙනගෙන ඉතින් ප්‍රශ්න වලට උත්තර දීලා එහෙම අපි මේකට ලෑස්ති වෙනවා. දැන් එහෙම නැතුව මේක අර මේ පාඩම අපි අතැල්ලේම ගියොත් එහෙම ඔයාලට ඒ වලට ලොකු හානියක් වෙනවා. ඒක නිසා අනිත් කාරණා අපි මේ BS කරලා ව්‍යාපාර අධ්‍යයන විෂය ඉගෙනගෙන රටේ තියෙන ව්‍යාපාර ටික ගැන වඩා අවබෝධයක් නැත්තම් ලෝකේ තියෙන ව්‍යාපාර ටික ගැන වඩා අවබෝධයක් නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඒක නිසා අපි කියන හැම වෙලේම
අපිට මේ ව්‍යාපාර ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දවසක බිස්නස් එකක් කරත් ඔයාගෙන් ව්‍යාපාරයක් පටන් ගත්තත් ඉතින් ඒ හේතුව නිසා අපිට මේ ව්‍යාපාර සංවිධානය කියන පාඩම අර ප්‍රායෝගිකවත් ඔයාට සෑහෙන වැදගත්කමක් තියෙන පාඩමක්. අර පේපරේ ලකුණු ගන්න විතරක්ම නෙමෙයි. ඒක නිසා මේවා මේ ඉන්න වෙලාවේ මේ අපි උගන්වන වෙලාවේ මේ හොඳට අහගෙන ඉඳලා මේවා හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ නෝට් එක දානවා, නෝට් එක පාඩම් කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ ඕන වෙලාවක අහන්න පුළුවන්. මේ පන්තලේ ඉන්නවා එහෙම අහලා වැඩ කරන ළමයි. හරිද? ඒ කියන්නේ ඔයාට මොනවා හරි ගැටලුවක් ආවොත් ඒක මයින් අහලා විසඳ ගන්න. ඉතින් අහලා නිකන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් කවුරු මේ ඉන්න අය දැන් අත්දැකීමෙන් දන්නවා මේ මොනවා හරි ප්‍රශ්නයක් කිව්වම මම උත්තර දෙනවා ඕන වෙලාවක. කියනවා ඒ වෙලාවේ නැතුණා පස්සේ හරි මම උත්තරේ දානවා. ඒක නිසා අන්නේ පොඩ්ඩක් කැපවීමෙන් වැඩ කරලා මේ කොටස් හරියට ආවරණය කරගන්න. හරි. එහෙම නැතු මේ විශේෂ පාඩමක් අපි යනකොට ඒක අර ඒකේ තියෙන කිසි දෙයක් ඔය අඩු කරගන්න එපා. පන්තියේ ලයිව් ක්ලාස් එකට එන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න ගෙදරදී ගෲප් එකට දැම්මට පස්සේ ඊට පස්සේ නෝට් එක පාඩම් කරන්න මේ හැමදේම කරලා මේ පාඩම ගොඩ යන්න. හරි. ඒතර මේ පාඩම අර 12 හවසේ තියෙන වැදගත් පාඩම. හරි. දැන් බලමු එහෙනම් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. අනිත් එක මොකද්ද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. අනිත් එක අපි කතා කරනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. මම මෙතන ඔයාලට පොඩි උදාහරණ ටිකක් දෙන්නම්. අපි ගත්තොත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වලට අපි කතා කරන එකක් කේවල ස්වාමී ව්‍යාපාර. කේවල ස්වාමී කියලා මේ හැම වෙලෙම මේ තනි පුද්ගල ව්‍යාපාරය. කියන්නේ තනි අයිතියක් කේවල ස්වාමී. හරි එක ස්වාමිය. අපි කියන කේවල ස්වාමී කියන්නේ තනි අයිතියක් තියෙන නැත්නම් මේ තනි පුද්ගල ව්‍යාපාරය. හරි කේවල ස්වාමී කියන්නේ ඒකේ තනි අයිතියක් තියෙන නැත්නම් අපි කියන මේ තනි හිමිකාරීත්වයක් තියෙන තනි පුද්ගලයෙක් යටතේ පවත්වාගෙන ව්‍යාපාරයක් අපි කියන මොකක් කියලාද? කේවල ස්වාමී ව්‍යාපාරය. අපි ගත්තොත් හවුල් ව්‍යාපාර තියෙනවා. හවුල් ව්‍යාපාර කියන්නේ අර කිහිප දෙනෙක් එකතු වෙලා හවුල්කරු අපි කියන හවුල්කරු කිහිප දෙනෙක් එකතු වෙලා ව්‍යාපාර පවත්වාගෙන යනවා. අපි ඒවට කියන මොනවද? හවුල් ව්‍යාපාර. ඒතර කේවල ස්වාමී ව්‍යාපාර තියෙනවා. අනිත් එක මොකද්ද? අපි කියන හවුල් ව්‍යාපාර. ඒතර හවුල්කරු කිහිප දෙනෙක් එකතු වෙලා ව්‍යාපාරයක් පවත්වන ගියොත් අපි ඒකට කියන මොකද්ද? හවුල් ව්‍යාපාරය. එහෙනම් මේ ඔක්කොම මොනවද මේ පෞද්ගලික අංශීය ව්‍යාපාරය අපි කතා කරන්නේ. එකක් අපි කතා කරා කේවල ස්වාමී ව්‍යාපාර, අනිත් එක හවුල් ව්‍යාපාර. අපි කතා කරන මේ සංස්ථාපි සමාගම්. අපි කියන මේ සමාගම්. සමාගම් මේ වගේ නේ අපි සෑහෙන්න කතා කරන දේවල් තියෙනවා සමාගම්. හරි. සමාගම් ගත්තාම පෞද්ගලික සමාගම් තියෙනවා, පොදු සමාගම් තියෙනවා. හරි. ඒවෙත් දැන් පොදු සමාගම් වල ලෑස්තිගත වෙච්ච, ලෑස්තිගත නොවු ඉතින් මේ විවිධාකාරයේ සමාගම් වර්ග අපිට ඉගෙන ගන්න තියෙනවා. මේවා ප්‍රායෝගිකව මොකද වෙන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දීම මොනවද අපි කරන්න ඕනේ? ඒතර මේ ප්‍රායෝගික දැනුම සියල්ල මේකෙදි ඔයාලට අපි දෙනවා. හරි සහ වීඩියෝ කීපයක් එහෙමත් අපි මේක බලනවා. ඒක නිසා මේ කොටස් එක්ක හරියට එකතු වෙන්න මම කිව්වා අද දවසේ මේ සම්පූර්ණ පාඩම ඉවර වෙන්නේ. ඒතර ඊළඟ දවසට අපි මේ පන්ති යනවා. ඒ කියන්නේ අද දවසේ පන්තියයි ලබන සතියේ පන්තිය දෙකෙන්ම තමයි ව්‍යාපාර සංවිධානය ඉවර කරන්නේ. ඊට පස්සේ නම් ළමයි ඉතින් විවසායගත්තේ කුඩා ව්‍යාපාර පාඩම එක දවසක්. හරි. ඊට පස්සේ ඒ පාඩම් ටික අපි බේගෙන් ඉස්සරහට යනවා එතනින් එහාට. හරි හැබැයි මේ පාඩම අපි දවස් දෙකක් යනවා කියන්නේ මේ සතිය සහ ලබන සතිය කියන දවස් දෙකේම මේ පාඩම අපි ඉස්සරහට යනවා. හරි. ඉතින් අපි ඒතර බලමු මේකේ නම් කේවල ස්වයං ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා. මේ සමාගම්. හරි ඊට පස්සේ අපි ගත්තොත් දැන් මේ සමූපකාර කියන එක ගත්ත මේකත් පෞද්ගලික තමයි. හරි හැබැයි සමහර අයට මේක නිකන් අවුල් පෞද්ගලිකට දානකොට අපි බලමු සම්පකාර ගැන අපි කතා කරනවා. ඒතර ඒවත් ඇවිල්ලා ඉතින් පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර සංවිධාන තමයි. ඉතින් අපි බලමු මේක නම් අපි හතරක් දැම්මම ප්‍රධාන වශයෙන් කේවල ස්වයං ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සම්පකාර කියලා මම කොටස් හතරක් ප්‍රධාන වශයෙන් දැම්මා. ඉතින් මේ රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර ගත්තම තමයි මේකෙත් තියෙනවා රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සංස්ථා ඊට පස්සේ මේ දෙපාර්තමේන්තු ඊට පස්සේ අපි ගත්ත රාජ්‍ය සමාගම්. මේ රාජ්‍ය සමාගම් වගේම ගොඩක් ඒවාම ඉතින් මේ සෙමි ගවර්න්මන්ට් පිළිවෙල. අපි කියන මේ සෙමි ගවර්න්මන්ට් කියලා කියන්නේ අර්ධ රාජ්‍ය. ඒක රජයේ අයිතියක් තියෙනවා, පෞද්ගලික අංශයේ අයිතියක් තියෙනවා. සෙමි ගවර්න්මන්ට් අපි කියන අර්ධ රාජ්‍ය ස්වරූපයෙන් තමයි ගොඩක් වෙලාවට රාජ්‍ය සමාගම් කියන ඒවා. ඉතින් මේ රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු මේ වෙනස්කම් අපි හරියට දැනගන්න ඕනේ. සංස්ථා සහ දෙපාර්තමේන්තුවක් අතර මම නිකන් සරලව කිව්වොත් ඒ මේ සංස්ථා කියන්නේ සම්පූර්ණ රාජ්‍ය අයිතියක් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපි අර අයවැයෙන් සම්පූර්ණයෙන් සල්ලි වෙන් කරන්නේ දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ අපි දැන් ඔය රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු කියන දෙක ගත්තම ඔන්නේ එකපාරට හිතෙන්නේ ඔය දෙකම සම්පූර්ණයෙන් මේ රාජ්‍ය හිමිකාරීත්වයක් තියෙන රජයේ අයිතිය යටතේ තියන් යන ව්‍යාපාර කියලා. ඒ මම ඔයාලට කියනවා සංස්ථා කියන ඒවා මේ දෙපාර්තමේන්තු වලින් ලොකු වෙනසක් පෙන්වනවා. හරි සංස්ථා කියන්නේ මොකද්ද? දෙපාර්තමේන්තු වලින් ලොකු වෙනසක් පෙන්වනවා. ඒකට හේතුව දෙපාර්තමේන්තු තමයි සම්පූර්ණයෙන් අර රජයේ අයවැයෙන්, ඒ කියන්නේ අපි දන්න වාර්ෂික අයවැය ලේඛනයක් අපි සකස් කරනවා. ඒ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ හැම වෙලෙම කාටද? දෙපාර්තමේන්තුවට. ඒතකොට සංස්ථාවකට සල්ලි කොහෙන්ද එන්නේ? අපි ළමයි සංස්ථාවකට සල්ලි එන්නේ. සංස්ථාවකට සල්ලි එන්නේ රජයෙන්ුත් කොටසක් දානවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ආයෝජනත් මේ සංස්ථාවට එකතු කරගන්න. හරි.
ඒක නිසා සංස්ථා කියන්නේ අර දෙපාර්තමේන්තුව වගේ 100% රාජ්‍ය ආයතනයක් නෙමෙයි. හරි? ඒක නිසා අපි ඕක වෙනම අපි කතා කරන මේ ලක්ෂ්‍ය මේ සමහර දැන් මේ දෙක ගැන ඔයාලට එහෙම අවබෝධයක් නැතුව ඇති. හරි නමුත් මේ පන්ති ඇතුලේ මේ දේවල් ටික ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයාලට ඒව ගැන අවබෝධයක් එනවා. හරි? ඒක මම කිව්වේ මේ සංස්ථා දෙපාර්තමේන්තු කියන එක ගත්තම සංස්ථා කියන එක 100%ක් රාජ්‍ය ආයතන නෙමෙයි. හැබැයි දෙපාර්තමේන්තු කියන්නේ 100%ක් රාජ්‍යයි. ඇයි අපි එහෙම කියන්නේ? රජය විසින් එයාගේ වාර්ෂික අයවැයෙන් තමයි මේ දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කිරීමක් කරන්නේ. හරි රජය විසින් එයාගේ වාර්ෂික අයවැයෙන් දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කිරීමක් කරන එක නිසා අපි කියන මේ රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රධානම වෙනස ඕක. දෙපාර්තමේන්තුවකට තනිකර සල්ලි දාන්නේ රජය. හැබැයි සංස්ථාවකට එහෙම නෙමෙයි. පෞද්ගලික අංශයේ ආයෝජනත් සංස්ථාවල තියෙනවා. අපි ගත්තොත් ඊළඟ මේ රාජ්‍ය සමාගම් ටෙලිකොම් වගේ අපි ශ්‍රී ලංකා ටෙලිකොම් දෙක මොබිටෙල් දෙක එකට යන්නේ. ඒතර ඒව ගත්තම ඒව සෙමි ගවර්න්මන්ට්. අපි කියන සෙමි කියලා කියන්නේ සෙමි නැත්තම් අර්ධ රාජ්‍ය. අර්ධ රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍ය අංශයක් තියෙනවා පෞද්ගලික අංශය. ඒතර මේ සංස්ථාවක නෙමෙයි හැබැයි ඊට වඩා වැඩි ආයෝජනයක් රාජ්‍ය සමාගම් වල පෞද්ගලික අංශය තියෙන ෂෙයාර්ස් විකුණනවනේ. හරි. ඒක නිසා ඒතර එහෙම එකක් තමයි රාජ්‍ය සමාගම. අපි අර රාජ්‍ය අංශ ව්‍යාපාර සංවිධාන වලට මේ අපි දාන්න. හරි. ඒතර මේවා අපි එකින් එකට බලමු. දැන් මේ තනි පුද්ගල ව්‍යාපාර අවුල් ව්‍යාපාර සමාගම් සම්පකාර මේ හැම එකක් ගැනම අපි වෙන වෙනම කතා කරන මේ හැම ව්‍යාපාර සංවිධානයක් ගැනම ඔයාලට වෙනම කියලා දෙනවා. සර් මේ ක්ලාස් එකේ ටියුට් එකක් තියෙයිද? හරි. මම හිතන්නේ මේ තරුෂි හරි මට මට දැන් මේ ක්ලාස් එක මේ පොදුවේ කරන්නේ. හරි පොදුවේ කරන්නේ. ඒතර මේක ටියුට් එකක් කියන්නේ මේකේ නෝට් එක අපි PDF එකක් දෙනවා ඔයගොල්ලන්ට. හරි. ඒතර මේ යන එකට අදාළව PDF එකක් ඔයගොල්ලන්ට දෙනවා. හරි. PDF එකක් දෙන්නේ මේක පොදු වෙන වැඩක් නිසා මේ ක්ලාස් එකේ PDF එකක් හැමෝටම හම්බ වෙනවා ඔයගොල්ලෝ ඉන්න group එක මොකක් වුණත් ඒ group එකට PDF එක දාන සහ වීඩියෝ එකක් දාන්න. මොකද group වල ඉන්නේ ඔක්කොම පන්තිරේ ඉන්නේ සමහර අය කියනවා ඉතින් කතා කරලා සර් අනිවාර්යෙන් වීඩියෝ එක දාන්න අපි මේ වෙලාවට ඔක්කොම එකක් කියනවා ඉතින් ඒක නිසා වීඩියෝ ටික අනිවාර්යෙන් දානවා මේ යන පන්ති එක සෙන්සුරාදා පන්ති වීඩියෝ එක YouTube දාන එකක් නිසා ඒක ඔයගොල්ලන්ට YouTube දාන වීඩියෝ එකයි ඊට පස්සේ අනිත් එක අපේ මේකට අදාළ නෝට් එක ප්‍රශ්න ටික ඒ දේවල් ටික ඔක්කොම හම්බ වෙනවා. ඒකට කරන දෙපාර්තමේන්තු වලට ආයෝජන දෙපාර්තමේන්තු වල තමයි රජය තමයි සල්ලි දාන්නේ. හරි දෙපාර්තමේන්තු වල රජය තමයි සල්ලි දාන්නේ. රජය තමයි අයවැයෙන් සල්ලි වෙන් කිරීමක් කරන්නේ. කියන්නේ මේ දෙපාර්තමේන්තු වල අපි සල්ලි දාන්නේ පෞද්ගලික අංශේ. පෞද්ගලික සල්ලි දාන රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් වල දෙපාර්තමේන්තු වල තනිකර මුදල් වෙන් වෙන්නේ රාජ්‍ය අයවැයෙන්. අපි කියන අයවැයෙන් යාර වාර්ෂිකව සකස් කරන අයවැයෙන් ආදායම් මෙච්චර වියදම් මෙච්චර කියලා හදන ඇස්තමේන්තු ඒකෙන් තමයි සල්ලි වෙන් කරන්නේ. දෙපාර්තමේන්තු වලට. හරිද? ඒක ඔළුවේ තියාගන්න. හරි. අපි යමු පොඩ්ඩක් ස්ලයිඩ් එකට නැත්නම් ප්‍රසන්ටේෂන් එක විතරක් මුල දේවල් ටික චුට්ටක් ළමයි කතා කරලිමු. ඉතින් බලමු මේක. අපි ව්‍යාපාර සංවිධානයක් ගැන කතා කරන්න කලින් චුට්ටක් බලමු සංවිධානයක් කියන්නේ මොකක්ද? හරි ව්‍යාපාර සංවිධානයක් ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් බලමු සංවිධානයක් කියන්නේ මොකක්ද? මේ දේවල් ටික පොඩ්ඩක් බලලා වැඩි ඉස්සරහට යමු. හරි බලන්න මේකේ තියෙනවා සංවිධාන නැත්නම් ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා හොඳට බලන්න. දැන් මේක නිකන් ඉන්න එපා කවුරුත්. අනිවාර්යෙන් මේ වැඩේ ඇතුලේ ඔයා සක්‍රීයව මේකට දායක වෙන්න. නිකන් මේක අහන් හිටිය කියලා මේ වැඩේ පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් බලන්න සංවිධානයක් කියන්නේ මොකද්ද? සංවිධානයක් කියලා කියන්නේ හැම වෙලේම පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගල කණ්ඩායමේ සැදුම්ලත් සමාජයකට. හරි මොකද මේ පොදු අරමුණක් ඉටු කරගන්න හැම වෙලේම පොදු වෙච්ච අරමුණක් ඒගොල්ලන්ට තියෙනවා. එහෙනම් මේ පොදු අරමුණක් ඉටු කරගන්න ඒක රාශි වී සිටින පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් සමාජ ඒකකයක් අපි හඳුන්වමු කියලාද සංවිධානයක් කියලා. ඒතර අපි ව්‍යාපාර සංවිධානය ගැන කතා කරන්න කලින් සංවිධානයක් ගැන දැනගෙන ඉන්න ඉපේ. එහෙනම් සංවිධානයක් කියන්නේ මම අර කලිනුත් ඔයාලට කියලා දුන්නා. මේගොල්ලන්ට හැම වෙලේම තියෙනවා පොදු අරමුණ. හරි එහෙනම් මේ පොදු අරමුණ ඉටු කරගන්න ඒක රාශි වෙලා අපි කියන එකතු වෙලා කටයුතු කරන නැත්නම් එකතු වෙලා වැඩ කරන පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් සමාජ ඒකකයක්. හරි පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් සමාජ ඒකකයක් අපි සංවිධානයක් කියලා කියනවා. එහෙනම් මම හිතනවා මේ දේවල් ටික පැහැදිලි. මොකද්ද මේ සංවිධානයක් නැත්නම් ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ? පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒක රාශී වෙලා කියන්නේ එකට එකතු වෙලා කටයුතු කරන පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් ඒකකයක් අපි හැම වෙලේම සංවිධානය මේ පාසල පන්සල පල්ලිය වෙළඳසැල මේ ඔක්කොම අපිට සංවිධානයකට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාපාර සංවිධාන නෙමෙයි ඔක්කොම. හරි. බලන්න ඊට පස්සේ කියනවා විධිමත් සංවිධානයක දැකිය හැකි පොදු ලක්ෂණ කීපයක් ඔයාලට දීලා තියෙනවා. කියන්නේ විධිමත් සංවිධානයක් ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන් පොදු ලක්ෂණ ටිකක්. බලන්න මේකේ තියෙන පොදු ලක්ෂණ. එකක් අපි කියන අරමුණක් පැවතීම. එහෙනම් මේ විධිමත් සංවිධානයක් ඇතුළේ අපි කියන හැම වෙලේම මෙයාට අරමුණක් තියෙනවා. හරි විධිමත් සංවිධානයක් ඇතුළේ මොකක්ද තියෙන්නේ? අපි කියන මේගොල්ලන් ළමයි අරමුණක් තියෙනවා. හරි විධිමත් සංවිධානයක් ඇතුළේ හැම වෙලේම අපි කියනවා ඒකට එයාට මොකක්ද තියෙන්නේ? අරමුණක් තියෙනවා. හරි. සර් මේ දෙවෙනි එක ගත්තොත්
මෙයාට මේ පුද්ගලයන් ඉන්නවා. ඒ කියන්නේ මේ සංවිධානය තුල මේ අනිවාර්යෙන් පුද්ගලයෝ මිනිස්සු ඉන්නේ මේ. දැන් අපි කියනවනේ මේ එකට එකතු වෙලා වැඩ කරන පුද්ගල කණ්ඩායමක එකතුවක් තමයි සංවිධානයක් කියන්නේ කියලා. එහෙනම් මේගොල්ලන්ට පොදු අරමුණක් නැත්තම් අරමුණක් තියෙනවා කියලා අපි කියනවා පළවෙනි ලක්ෂණය විදිහට සංවිධානයක. දෙවෙනි ලක්ෂණය විදිහට අපි කතා කරනවා මේක ඇතුලේ පුද්ගලයන් ඉන්නවා. පුද්ගලයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. මේක මේවා පාඩම් කරගන්න මේකම ආයි පස්සට පාඩම් කරන්න තියෙන දෙයක් නෑ. හරි මේකම පාඩම් කරගන්න සංවිධානයක් ඇතුලේ අරමුණක් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම මේකේ සංවිධාන ව්‍යුහයක් තියෙනවා. මේ ඔක්කොම සංවිධානයක් ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් දේවල්. එහෙනම් අපි විධිමත් සංවිධානයක තියෙන පොදු ලක්ෂණ කිහිපයක් මේ කතා කරන්නේ. එකක් අපි කිව්වා මේගොල්ලන්ට අරමුණක් තියෙනවා. ඊට පුද්ගලයන් මේක ඉන්නවා. සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකම එකතුවක් තමයි අපි කියන්නේ සංවිධානයක් කියලා. හරි බලන්න ඊට පස්සේ ඊට පස්සේ කියනවා ලාභ ඉපීම හෝ සමා සුබ සාධනය අරමුණු කරගෙන භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි කිරීම නිරත වන ව්‍යවසායන් ව්‍යාපාර සංවිධානයේදී අපි සංවිධානයක් කියන එක සහ ව්‍යාපාර සංවිධානයක් කියන එක අපි දැන් වෙන් කරගන්න ඕනේ. මොකද මේ සංවිධානයක් කියන එක ගැන අපි ඉගෙන ගත්තේ ඔයාට ව්‍යාපාර සංවිධානයක් ගැන කියලා දෙන්න. ඉතින් බලන්න දැන් මෙතන අපිට ව්‍යාපාර සංවිධාන නිර්වචනය කරලා තියෙනවා. ලාභ ඉපීම හෝ සුබ සාධනය අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම සහ අලවිය. හරි ලාභ ඉපීම හෝ සුබ සාධනය නැත්නම් අපි කියන මේ සමාජ සුබ සාධනයේ අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම හා අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යවසායන් කවුරු කියලා අපි කියනවා ව්‍යාපාර සංවිධානය කියලා කියනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද? ලාභ ඉපීම හෝ සමාජ සුබ සාධනය අපි අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අලෙවි කිරීම කියන මේ කාර්යයන් නිරත වන ව්‍යවසායකයෝ. ව්‍යවසාය කියන්නේ කවුද? නවෝත්පාදකයෝ. අන්න ඒගොල්ලන්ට අපි කියනවා කවුද? ව්‍යාපාර සංවිධානයක් කියන ව්‍යාපාර සංවිධානය සහ සංවිධානයක තියෙන වෙනස මොකක්ද? ව්‍යාපාර සංවිධානයේට මේ ලාභ ඉපීම හෝ සුබ සාධනය කියන අරමුණක් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදා හැරීම වගේ කාර්යයන් මේ ව්‍යාපාර කාර්යයන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒතකොට සංවිධානයක් ඇතුළත සමහර දැන් පන්සලක්, පල්ලියක් ඒ වගේ අපි ගත්තොත් පාසලක් ගත්තොත් මේ ව්‍යාපාරයක් කරන නිෂ්පාදන කටයුතු, බෙදා හැරීමේ කටයුතු, අලෙවි කටයුතු මේවා කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒක නිසා අපි කියනවා නිකන් සාමාන්‍යයෙන් කතා කරන සංවිධානයක් සහ ව්‍යාපාර සංවිධානයක් අතර පොදු වෙච්ච වෙනසක් මෙතන අපිට තියෙනවා. ඒ වෙනස තමයි මේ ව්‍යාපාර සංවිධානයක හැම වෙලෙම ලාභ ඉපීම සුබ සාධනය කියන අරමුණු දෙක එකක් යට තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ භාණ්ඩ සේවා නිෂ්පාදනයක් කරනවා. ඒවා බෙදා හැරීමක් කරනවා. ඒ වගේම ඒවා අලෙවි කිරීමක් කරනවා. ඉතින් මේ කාර්යයන් නිසා තමයි අර සාමාන්‍ය සංවිධානයක් සහ ව්‍යාපාර සංවිධානයක් අතර අපි කියන වෙනසක් හටගන්නේ. ඉතින් මේ දේවල් ඔයා හොඳට දැනගත යුතුයි. මේ ඔක්කොම ඔයාලට මම මේකේ නෝට් එක දෙනවා. නෝට් එක දුන්නට පස්සේ ඔයාලට මේවා පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් ඔයා මේ සතිය ඇතුළත පාඩම් කරලා ඉවර කරන්න ළමයි ව්‍යාපාර සංවිධාන අපි අද කරලා ඉවර කරන කොටස මේ සතිය ඇතුළේ සම්පූර්ණයෙන් ඉවර කරන්න. ඊළඟට ලබන සතියේදී ඔයාලට ඉතුරු කොටස කරාට පස්සේ ඉතුරු දේවල් ටිකත් ඔයාලට ආවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යාපාර සංවිධාන සම්පූර්ණ පාඩම අද සහ ලබන සතිය අපි සෙන්සුරාදා කරන පන්ති වලින් ආවරණය කරනවා. ඒ වගේම ඔයගලන්ට අතරමැද තව පන්තියක් දානවා. ඒක දැනුවත් කරන්න දාන වෙලාව ඒ සියලු දේවල් ටික මොකද අපිට ගිය සතියේ පන්තියක් මිස් වුණා. අපි ගිය සතියේ පන්තියකින් ලයිව් ක්ලාස් එකක් ගියද සෙන්සුරාදා කරේ නෑනේ. එහෙනම් ඔයාලට ඒ මිස් වෙච්ච පන්තියට අමතර පන්තියක් වැටෙනවා. ඉතින් මම ඒක දැනුවත් කරන්න ගෲප් එක හරහා කවද්ද ඒක තියෙන්නේ කියලා පොඩ්ඩක් රාත්‍රී කාලයක වගේ වැටේ ගොඩක් වෙලාට ඒක මොකද ළමයිට ඔය මම මේ සෙන්සුරාදා දවස දාලා තියෙන දෙක ගොඩක් අර ඔය සතිය දවස්වල මුදේ එක්ක වෙන ඉස්කෝලේ මොකක් හරි පන්තියක් තියෙනවා. ඒවට ගියේ නැත්නම් ප්‍රශ්න ඒ වගේ විවිධාකාර ගැටලු තියෙනවනේ. ඒ හේතු නිසා තමයි මේ සෙන්සුරාදා දවස් දාලා තියෙන්නේ. ඒතර අපි බලමු අර ගිය සතිය අපි ලයිව් ක්ලාස් එක කරේ නැති නිසා ඒ මිස් වෙච්ච පන්තිය ඔයාලට දානවා තව දවසක මම ඒක දැනුවත් කරන්න තියෙන දවස කවද්ද කිය. හරි. ඒතර ඒ දේවල් එක්ක ඊට පස්සේ මේ පාඩම දැන් අද සහ ලබන සති කරලා ඉවර කරාම ඊළඟට අපේ පාඩම ව්‍යවසායගතයේ සහ කුඩා ව්‍යාපාරය වනදී එක දවසකින් ඉවරයි. හරි. ඊට පස්සේ මුදල් මූල්‍ය ආයතන කරනවා. ඒකට විශාල පාඩමක්. ඒක නම් පොඩ්ඩක් දවස් දෙකක් විතරයි. මොකද චෙක්පත් ගැන බැංකු ගැනීම අපිට ගොඩක් කතා කරන්න දේවල් මේ පාඩමේ තියෙන නිසා. ඒක පොඩ්ඩක් දවස් දෙකක් විතර යන පාඩම. ඊට පස්සේ ඉන්න අර පොඩි පොඩි පාඩම් ටික තියෙනවා. හරි. මම කිව්වා මේ පන්තිය ඇතුළේ 12 වසර වට ආවරණය කරලා දෙනවා කියලා. හරි. එතකොට ඊට පස්සේ ඒ වැඩෙන් පස්සේ සමහරව කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඊට පස්සේ මේක ඇතුළේ වෙන ප්‍රශ්න සාකච්ඡා කරන පොඩි වැඩසටහනක් එනවා. ඒ කියන්නේ 12 වසරට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහන. ඒ කියන්නේ මේ පන්තිය ඉවර කරලා දාන්නේ. හරි. ඒතකොට 12 වසරේ දේවල් ටික ඉවර කරාට පස්සේ 12 වසරේ පේපර්ස් සාකච්ඡා කරන MCQ ප්‍රශ්න රචනා ප්‍රශ්න පත්‍ර හරි විස්තර පුරවන ප්‍රශ්න ඒව සාකච්ඡා කරන වැඩසටහනක් ගේනවා මේ සෙන්සුරාදා අපි 12 වසරේ වැට් ටික ඉවර කරාට පස්සේ. ඒතකොට ඒ කියන්නේ 12 වසර සම්පූර්ණයෙන් වාට ඒව එක ආවරණය කරගන්න පුළුවන්. හරි. ඒක තමයි
කතාව. ඊට පස්සේ 13 වසරේ පන්ති වටේ ඕනනම් තියෙනවා. ඉතින් ඒක මම දැනුවත් කරන්න ඒක අවශ්‍ය නම්. මේ පන්ති ඇතුළේ මම සම්පූර්ණ 12 වසරේ ඔය වැඩසටහන යනවා. හරි. අපි යමු ඉස්සරහට. හරි දැන් එතකොට මම කිව්වේ ඒකේ මේ සමහර ඔයාලා තිබ්බද 12 වසරේ වුණා මොකද කියලා 12 වසරේ වුණා කියලා ඔයාලට පන්ති නැති වෙන්නේ සෙන්සුරාදා පන්ති දිගටම යනවා. ඒක අපි කරන්නේ 12 වසරේ වුණා පස්සේ මේ 12 වසරේ ප්‍රශ්න අරගෙන ප්‍රශ්නේ උත්තරේ ගොඩක් ඒවා දැන් අපේ සමහර ඔයගොල්ලන්ට අර සයිට් එකේම රෙජිස්ටර් වෙලා නැති කට්ටිය පොඩ්ඩක් රෙජිස්ටර් වෙන්න ඒකෙත්. මොකද ඒකේ සමහර පේපර්ස් අපි දානවා. රෙජිස්ටර් වෙලා නැති කට්ටිය ඉතින් ඒකේ පොඩ්ඩක් ලියාපදිංචි වෙන්න මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ දැනුවත් මේ ඉන්න හැමෝම. તો ලියාපදිංචි වෙලා නැති කෙනෙක් ඉන්නවනම් කවුරු හරි ඒකෙත් පොඩ්ඩක් ලියාපදිංචි වෙන්න. તો ඒකෙන් ඔයගොල්ලන්ට ඔය පේපර්ස් අරන් නම් ඒවා ගන්න පුළුවන්. ලියාපදිංචිලා නැති කෙනෙක් ඉන්නවනම් ඒකෙත් ලියාපදිංචි ලින්ක් එකේම ඔයගොල්ලෝ ගෲප් එකට දාලා තිබ්බා. ඒතර ඒක හරහා ඔයාලට අර පේපර්ස් අර මේ ගන්න පුළුවන් නිසා. හරි. ඉතින් අපි ඒක මම පස්සේ ඔයාලට පෙන්නන්නම්. හරි. හරි මම කිව්වේ අර මේ ඉස්සරහට පේපර්ස් කරන නිසා මොකක් ඔයා මේකේ රෙජිස්ටර් කරලා නැත්නම් එහෙම රෙජිස්ටර් මොකද මේ ටියුට් පේපර්ස් මේ ඔයාලට මේක හරහා වෙනම ගන්න පුළුවන් නිසා ලියාපදිංචිලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ලියාපදිංචි වෙන්න එකේ ඔයාලට ඒකත් වැඩක් වෙයි අනිවාර්යෙන්ම පේපර්ස් අර හිමේ අපි ඉස්සරහට කරන මම කිය මේ පන්තිය ඇතුළේ අපි ඉස්සරහට පේපර්ස් සාකච්ඡා කරන දේවල්මත් ඔයාලට එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒකට තමයි ඒක ඔයාලට දීලා තියෙන්නේ ඉතින් කවුරු හරි මේ විදිහට ලියාපදිංචිලා නැති කෙනෙක් ඉන්නවනේ ඒකෙත් ලියාපදිංචි වෙන්න හරි අපි ඒකේ ලින්ක් එක ඔයාලගේ ගෲප් වලට දාලා තියෙනවා හරි ඉතින් අපි යමු ඉස්සරහට හරි අපි ඉස්සරහට යන්න මේ ව්‍යාපාර සංවිධාන අපි පාඩම් පටන් අරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. හරි. ඒත් මම මේ මුල කොටසේ මේ කතා කරා වාට කියලා දුන්න සංවිධානයක් කියන්නේ මොකද්ද? ඒ දේවල් ටික දැන් අපි යමු එතනින් එහාට. දැන් මේ විදිහ පාඩම් කරගන්න. ඒතර ඔයාගේ විභාගයට ඇහුවොත් එහෙම ව්‍යාපාර සංවිධානයක් කියන්නේ කුමක්ද කියලා වාට උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. ඔයාගේ මොකද්ද උත්තරේ? ලාභ ඉපීම හෝ සමාජ සුබ සාධනය අරමුණු කරගෙන භාණ්ඩා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීම නිරත වී සිටින ව්‍යවසායකයෝ අපි ව්‍යාපාර සංවිධාන කියලා කියනවා. හරි. ඒතර භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම ඉතින් බෙදා හැරීම මේ කාරණා නිරතලා ඉන්න ව්‍යවසායකයෝ අපි ව්‍යාපාරයක් නැත්නම් ව්‍යාපාර සංවිධානයක් කියලා කියන දෙක තමයි මේ ව්‍යාපාර සංවිධාන වලට අපි කතා කරන නිර්වචන. ඊළඟට අපි කියනවා මම මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය මේ දේවල් ටික අපි පොඩක් කතා කරා බෝඩ් එකෙත් මම සරල හැඳින්වීමක් කරා. බලන්න හිමිකාරීත්වයේ මත පෞද්ගලික අංශය ව්‍යාපාර හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර වශයෙන් ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයක් කර හැකියි. අපි මේ හිමිකාරීත්වයේ මත මේගොල්ලන්ගේ අයිතිය මත පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන්නේ මේ පෞද්ගලික ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා මේව වර්ග කරන්න අපි කතා කරා බෝඩ් එකෙත්. බලන්න මේකේ තියෙනවා මේ පෞද්ගලික අංශයේට කේවල ස්වාම ව්‍යාපාර කියන්නේ තනි පුද්ගලයේවා හවුල් ව්‍යාපාර සංස්ථාපි සමාගම් සමුපකාර ඒ දේවල් ඊට රාජ්‍ය අංශීය ව්‍යාපාර ගත්ත මේ මධ්‍යම රාජ්‍ය යටතේ තියෙන මේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් වගේ පළාත් සභා පළාත් පාලන ආයතන ඒ වැඩ දින ව්‍යාපාරත් අපි වෙනින් වශයෙන් කතා කරමු. මේවා තමයි ව්‍යාපාර සංවිධාන අපිට මේ පෞද්ගලික සහ රාජ්‍ය කියලා අංශ දෙකට ප්‍රධාන වශයෙන් බෙදා ගන්න පුළුවන්. ඒතර පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර තියෙනවා. මේ දෙකම අපි හරියට දැනගන්න පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර තියෙනවා. ඉතින් මේවා අපි එකින් මේ හැමදේම කතා කරමු. හරි මේ පාඩම ඉවර වෙනකොට අද සහ ලබන සතිය අපි මේ ටික කළා මේ පාඩම අපි අවසන් කරනකොට ඔයාලට මේ සියලුම ව්‍යාපාර සංවිධාන ගැන තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන්. ප්‍රශ්නිකුත් අහනවා සර් ඒකේ තියෙන BSMCQ එකේ ලකුණු ඒකේ තියෙන BSMCQ ලකුණු කියලා මේ අපි ගිය සතිය දාපු MCQ විතර වහන්නේ sorry ගිය සතිය අපි දාපු MCQ එක සබ්මිට් කරාම ලකුණු ආවේ නැත්ද ඔයාලට? හරි ඒක අපි ඔටෝ ලකුණු වෙන්න එක හදලා තින්නේ ගිය සති පේපරේ ඔයාලට ඒක සබ්මිට් කරාම ලකුණු එන්න ලකුණු ආවේ නැත්තම් කියන්න ගිය පාර පේපරේ සබ්මිට් කරාම ලකුණු දෙන්නේ නැති මම හිතන්නේ ඒක ඔය ඇහුවේ කියලා කවුරු කෙනෙක් මට ඒක අහපු ප්‍රශ්නේ මට පැහැදිලි නේ ගිය සතියේ පේපරේ ඔයා සබ්මිට් කරාම ලකුණු එන්න ඕන හරි ඒතර ඒකට ලකුණු හම්බුනේ නැත්තම් කියන්න මට මොකද ඒකේ ඔයාලට ලකුණු හැම ගන්න දුන්නේ ඒ වගේ ඒක පොඩක් අපි ඔය ටෙස්ට් කරන්න ඔය දුන්නේ ඔයාලට පේපරයක් ඊට පස්සේ ආව පාඩම් පළවෙනි පාඩම් තුනෙන් වෙනම පේපරයක් ඕගලන්ට එනවා ඒ වගේ ඔන්ලයින් පේපර් එකක් ඔයාලට ලැබෙනවා ඉතින් ගිය සතියේ අපි එකක් කරා ඊට පස්සේ පොඩි රචනා ප්‍රශ්න පත්‍රයක මම දැම්මා මොකද අපි ගිය සතියේ ලයිව් ක්ලාස් එක කරේ නැති නිසා ඒ වෙලාවේදී ඔයාලට කරන්න අර පේපර්ස් දාලා ඒ ටික මම කරේ හරි ඒ හැබැයි අර පළවෙනි පාඩම් තුනට අදාළ පේපරේ ඔයාලට මේ සතියේ දෙනවා හරි ඊට පස්සේ ලබන සතියේදී ව්‍යාපාර සංවිධාන පාඩමත් ඉවර කරා කියන්නේ ඔයාලට ඒතර මේ වෙනුත් ඉස්සරහට ප්‍රශ්න ලැබෙනවා ඒ කියන්නේ මේ පාඩම සෑහෙන වටින පාඩමක් යාද කරන කොටස් ටිකත් හොඳට අහගෙන ඉඳලා ලබන සතියේත් අනිවාර්යයෙන්ම ළමයි පන්තියට සම්බන්ධ වෙන්න හරි දැන් මේ අද පැමිණීම් පොඩ්ඩක් අඩුයි මම ගෲප් කරා ඔය දැනුවත් කරන්නම් මේ පන්ති ලයිව් එකට එන්න ඕනේ කියලා වීඩියෝ බලන්නම ඉන්න ඕනේ සමහර හරි අපි යමු පළවෙනියට අපි කතා කරන ව්‍යාපාර සංවිධාන විශේෂය කේවල ස්වාමී ව්‍යාපාර ඒ කියන්නේ මොනවද
තනි පුද්ගල ව්‍යාපාර ගැන අපි කතා කරන්නේ. මේක ගැන කතා කරලා මේකේ ලක්ෂණ ඔක්කොම ඔයාලට කියලා දීලා අපි වැඩි ඉස්සරහට යනවා. හරි අපි බලමු මොනවද මේ කේවල ස්වාමි ව්‍යාපාර කියන්නේ කියලා. මම මේක කියනවා හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර. හැමෝම ස්ලයිඩ් එක බලන්න. හරි මේකත් එක්ක අවධානයෙන් ඉන්න. අපි කියන මොකද්ද මේ කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන්නේ? හිමිකාරිත්වය හැම වෙලේම තනි පුද්ගලයෙක් සතුයි. ඒ කියන්නේ ඒකනේ මේක කේවල ස්වාමි කියන්නේ. හරි නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ. කේවල ස්වාමි නැත්නම් තනි පුද්ගල ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා මේක හඳුන්වන්නේ. ඒක අපි කියන හිමිකාරිත්වය හැම වෙලේම කවුරු සතුද? තනි පුද්ගලයෙක් සතුයි. හරි අපි කියන කවුරු සතුද මේ හිමිකාරිත්වය හැම වෙලේම තනි පුද්ගලයෙක් සතු වෙනවා. අපි මේ තනි පුද්ගලයෙක් සතු වෙන නිසා අපි මේක හඳුන්වන මොකක් කියලාද? කේවල ස්වාමි ව්‍යාපාරය. හරි හිමිකාරිත්වය තනි පුද්ගලයෙක් නැත්නම් තනි පුද්ගලයෙක්ට මේක අයිති වෙන නිසා අපි මේක හඳුන්වන මොකක් කියලාද? කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලා. බලන්න මේ උදාහරණ දින චානුලි සුපර් සෙන්ටර් දසත පොත්තල හරි ඉමල්කා සැලුන් හරි ඒ වගේ අර තනි පුද්ගලයෙක්ට අයිති තියාගේ නමින් තමයි ඒක තියෙන්නේ. හරි එයාගේ නමින් අර වෙනත් නමකින් තියන් යනවනම් මේක අර ලියාපදිංචියේම අනිවාර්යයි. හරි අපි කියනවා 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ අපිට මේක ලියාපදිංචි කරන්න වෙනවා. තමන්ගේ නමින් හැර වෙනත් නමකින් මේක කරගෙන යනවා. හරි බලමු නම් මේක අපි මේ ලක්ෂණ වලට එමු. ඒතර අපි තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා වාට කියලා දුන්නා. තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ හිමිකාරිත්වය නැත්තම් මේකේ අයිතිය තියෙන්නේ හැම වෙලේම තනි පුද්ගලෙක් සතුව. ඊට පස්සේ මේකේ විශේෂ ලක්ෂණ ගත්තොත් බලන්න මේකේ තියෙන පළවෙනි ලක්ෂණය අයිතිකරු විසින් තනියම ප්‍රාග්ධනය සපයාගෙන. අපි කියන අයිතිකරුව විසින් තනියෙන් ප්‍රාග්ධනය සපය කරනවා. අපි කියන අයිතිකරු විසින් තනියෙන් ප්‍රාග්ධනය සපය කරනවා නම් ඒක මේ ව්‍යාපාර සංවිධානයේ විශේෂ ලක්ෂණයක් කියලා අපි කතා කරනවා. ඒතර අයිතිකරු විසින් තනියම ප්‍රාග්ධනය සපය කරනවා නම් අපි ඒකට කියන මේ කේවල ස්වාම ව්‍යාපාරවල තියෙන ප්‍රධාන ලක්ෂණයක්. අයිතිකරු තනියෙන් තමයි සල්ලි දාන්නේ. හරි ව්‍යාපාරට සල්ලි දාන්නේ අයිතිකාරයා තනියෙන්. අපි මේ පළවෙනි ලක්ෂණය වට කියලා දෙන්නේ. මේ ලක්ෂණ මේ එක්ක පාඩම් කරනවා හිතන් හිටියට මේවා හරි ලේසි කියලා. විභාගයට ප්‍රශ්නයක් ආවට පස්සේ තමයි හිර වෙන්නේ. ඒක නිසාම අර ඉල්ලගෙන ගන්න එපා. කරන්න තියෙන වෙලාවේදී මේක ඉගෙන ගන්න. හරිද? එහෙම නැතු මේක හරි ලේසි. අයියෝ තනි පුද්ගල ව්‍යාපාර මොනවද ඔහොම කියලා හිතුවොත් එහෙම විභාගයට වාට ඒකම තමයි බැරුවේ. හරි? ඒක නිසා හෙම්බෙන්නේ නැතුව මේවා මේ කරද්දීම පාඩම් කරගන්න. ඒතර බලන්න මේ තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වයං ව්‍යාපාර පළවෙනි ලක්ෂණේ කතා කරා. අයිතිකරු තනියම ප්‍රාග්ධනය සොයා ගැනීම. කියලා මේ ව්‍යාපාරයේ පටන් ගන්න සල්ලි හොයාගන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා තනියම. අපි කියන අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනය සපයා ගැනීම. අයිතිකාරයා සල්ලි හොයාගන්නේ තනියම. දෙවෙනි එක අපි කතා කරනවා කළමනාකරන තීරණ ගනු ලබනුයේ අයිතිකරු විසින් නීම. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ කළමනාකරන තීරණ කවුද ගන්නේ? අයිතිකාරයා. හරි ව්‍යාපාරයේ කළමනාකරන තීරණ හැම වෙලෙම ගන්නේ කවුද? ඉතින් එක්කෙනයි ඉන්නේ. එහෙනම් අයිතිකාරයම තමයි කළමනාකරු වෙන්නේ. තයි වෙන එක්කෙනෙක් කළමනාකරුවෙක් වෙන්නේ නැහැ. හරි. ඒතර අපි කියන මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා අයිතිකාරය විතරයි ඉන්නේ. එන එයාම තමයි කළමනාකරු. ඒතර පළවෙනි ලක්ෂණේ කතා කරා අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනය සපය කරනවා සල්ලි හොයාගන්න යා තනියෙන්. දෙවෙනි එක අපි කතා කරනවා කළමනාකරන තීරණ ගන්නේ කවුද? අයිතිකරු විසින්. ඒ කියන්නේ මේ මැනේජර් කෙනෙක් වෙනම පඩි ගෙවලා ගන්නෑ තනි පුද්ගල ව්‍යාපාරයකට සාමාන්‍යයෙන්. මොකද එයාගේ අයිතිය යටතේ තියෙන්නේ එයා ස්වාධීනව මේක පාලනය කරන. එයාගේ අයිතිය යටතේ මේ ව්‍යාපාර තියෙන නිසා. හරි. එහෙනම් අපි කියනවා කළමනාකරන තීරණ ගන්න හැම වෙලේම අයිතිකාරයා විසින්. හරි කළමනාකරන තීරණ ගන්නේ කවුද? අයිතිකාරයා විසින්. අපි තුන්වෙනි එක ගත්තම අපි කතා කරන මේකේ අයිතිකරුගේ අසීමිත වගකීම. කියන අපි කියන අයිතිකාරයාගේ වගකීම අසීමිත. ළමයි මේ වගකීම අසීමිතයි කියන එක සෑහෙන්න වැදගත් ලක්ෂණයක් මේ කේවල ස්වාමි ව්‍යාපාරවල. ළමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ ඔයා ව්‍යාපාරයක් වෙනුවෙන් ණයක් අරන් තිබ්බොත් අපි ඒක චුට්ටක් කතා කරමු. හරි වගකීම අසීමිතයි කියන එක අපි මේකේ තුන්වෙනි ලක්ෂණය කිව්වා මොකද්ද? අයිතිකරුගේ අසීමිත වගකීම. දැන් මේ අසීමිත වගකීම කියන්නේ මොකද්ද? අපි හිතමු ඔයා ව්‍යාපාරයේ වෙනුවෙන් මේ ව්‍යාපාරය පටන් ගන්න නැත්නම් ව්‍යාපාරේ වැඩ කටයුතු කරගෙන යන්න ඔයා ගන්නෝ ණයක්. හරි. ඉතින් මේ ණයක් ඔයා අරගත්තොත් එහෙම ඒ ණය ගෙවන්න ඔයා බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි ඒ ණය ගෙවන්නවා බැඳිලා ඉන්නවා වගේම තමයි ඒ ණය ඔයාට ගෙවා ගන්න බැරි වුණොත් ඒ ණය ගෙවන්න ඔයාගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න ඔයා බැඳිලා ඉන්නවා. ඒක මේ අසීමිත වගකීමක් තියෙනවා කියන්නේ. දැන් බැරි වෙලාවත් බිස්නස් එක ලොස් වෙලා ගත්ත ණය ටික ගෙවා ගන්න බැරි වුණොත් ඔයාට පැනලා දුවන්න බෑ. හරි හේතුරුයිකුල් හරි ණය ගෙවන්න බෑ. ඒක අපි කියන්නේ මේ අසීමිත වගකීමක් තියෙනවා. හරි මේවට තනි පුද්ගල ව්‍යාපාර වෙන වගකීම අසීමිතයි කියන්නේ ඒගොල්ලන්ට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. තමන්ගේ ණය ටික තමන්ට ගෙවා ගන්න. හරි. ඒ කියන්නේ තමන් ව්‍යාපාරයට මොන හරි ණය ගත්තා නම් එහෙම ව්‍යාපාරේ ලොස් වෙලා මේක ව්‍යාපාරේ පාඩු ලැබලා වහලා දැම්මත් ඔයාගේ ගේ දොරේකුල් හරි ඔයාට ණය ගෙවන්නවා බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ
අර අපි කියනවා එතකොට වක්කීම අසීමිතයි. හරි. එතකොට වක්කීම් බෙදිලා යන්න මොකුත් නැහැ. තනියෙන් දරන්නත් වෙනවා. ඒ වගේම අසීමිත වක්කීමක් යාර තියෙනවා. ඒක අර අපි ගත්තොත් සමාගමක් එහෙම කියලා හිතන්නේ. එළමයි සමාගමක් කියන්නේ හැම්බෙලි මම නිකන් දැනට වඩ නිකන් මේ අදහස කියන්න. සමාගමක් කියලා ළමයි හැම්බෙලීම අර අයිතිකරුවන්ගේ වෙන් වෙච්ච ස්වාධීන ඒකකයක්. ඒතර එහෙම වුණාම ණයක් ගන්නෙත් සමාගම නමින්. දැන් ඔයා හිතන්න සමාගමක් කියන්නේ නීතිමය පුද්ගල භාවයක් තියෙන ඒකකයක්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයකට කවදාවත් නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයකට නඩුවක් දානවා නම් ඔයා නඩුව දාන්න ඕනේ අයිතිකාරයාගේ නමට බිස්නස් එකේ නමට නෙමෙයි රෙජිස්ටර් කරලා තිබ්බත් අයිතිකාරයාගේ නමට දාන්න. හරි. ඒතර තනි පුද්ගල ව්‍යාපාරයේදී අයිතිකාරයා තමයි ව්‍යාපාර නීතිමය කටයුතු වලදී සම්බන්ධ චෙක් එක අස්සම් කරන්නෙත් එයා. හරි. එයාගේ නමින් තමයි ඔක්කොම දේවල් කරන්නේ. ව්‍යාපාර නමින් නෙමෙයි තනි පුද්ගල ව්‍යාපාරන්නේ යන්නේ. චෙක් පාවා ලියන්නේ තමන්ගේ ව්‍යාපාර නමින් නෙමෙයි තමන්ගේ නමින්. හරි. ඒක අත්දැකීම් ඇති වටින් ව්‍යාපාරයක් මොහොත තියෙනවා. හරි. ඉතින් එතකොට දැන් සමාගමක් වගේ එකක් ගත්තොත් එහෙම අපි කියනවා සමාගමක් කියන්නේ ළමයි මේ නීතිමය පුද්ගල භාවයක් තියෙන නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් සලකන එක කියන්නේ. ඒතර ඒ වගේ ව්‍යාපාරවලදී අපිට මේ ව්‍යාපාරේ ණය මොන හරි සම්බන්ධයකදී අපි දු ව්‍යාපාරේ බුන්නත් වෙලා අපි කියන බැංක්‍රප්ට් හරි කියන්නේ බුන්නත් වෙලා දැන් ව්‍යාපාරේ බක්කී මුකුත් පියව ගන්න විදියක් නැහැ සල්ලිත් නැහැ. හරි ව්‍යාපාරේ ලොස් වෙලා කියලා හිතන්නේ. දැන් මේ ව්‍යාපාර ලොස් වුණාට පස්සේ නීතියෙන් ව්‍යාපාරට සහනයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ අර වත්කම් ටික විකුණලා වගකීම් පියවන්න කියන එක විතරයි ව්‍යාපාරය කියන්නේ. ඒතර ඒ ව්යාපාරයේ අයිතිකරුවන්ට එතනින් එහා වගකීමක් නැහැ. දැන් ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික විකුණලා අපි හිතමු ණය ටික ගෙවාගෙන බැරුණා කියලා. ඒක අරගොල්ලන්ගේ අර පෞද්ගලික දේපල වලට එතන බලපෑමක් නැහැ. ඒක අපි කියන්නේ දැන් අර තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ එහෙම නෙමෙයි. ව්‍යාපාරේ ණය ගෙවා ගන්න බැරුණොත් ගේ දොර විකුණලා හරි ණය ගෙවන්න වෙනවා. හරි හැබැයි සමාගම් වගේ ඒවා අපි කියන නීතියේ පුද්ගල භාවයක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ට එහෙම අවශ්‍යතාවක් නැහැ. බුන්නත් නම් බුන්නත් ඉතින් කරන්න දෙයක් නැහැ. බොල් නැහැ කියලා කපා හරින්න වෙනවා අරගොල්ලන්. හරි. ඒ වගේ ළමයි ඇත්තටම ප්‍රායෝගිකව සමහර ව්‍යාපාර දින අවුරුද්දට කෝටි ගණන් බොල් නැහැ කියලා කපා හරින්න. අපිට කෝටි ලොකු වුණාට ඒගොල්ලන්ට ඒතර කෝටියක් ගාණක් නැහැ. බොල් නැහැ කියලා කපා ඇල්ලලා හිත හදාගන්න. සමහර ව්‍යාපාර ලොස් වුණාට පස්සේ මේ කාලේ වගේ ගත්තොත් එහෙම ව්‍යාපාර වේගෙන් කඩන් වැටෙනවා. මේ කාලේ ගත්තොත් එහෙම ව්‍යාපාර වේගෙන් කඩන් වෙනවා. මම මේක පොඩ්ඩක් වට පෙන්නන්න. අපිලා මේකේ සෙල්ෆ් ස්ටඩි එකක් දාලා තියෙනවා. සයිට් එකේ සෙල්ෆ් ස්ටඩි එකක් දාලා තියෙනවා. මම මේක හැමෝටම පොදුවේ දෙන්නේ. ඕන කෙනෙක්ට මේක ගන්න පුළුවන්. මේ සෙල්ෆ් ස්ටඩි එක හැමෝම කරන්න. මේක අපි දැම්මේ මේ දවස්වල මේ ව්‍යාපාර සම්බන්ධයෙන් එකක් ලියාපදිංචිලා නැති අය ඉන්නවනේ සයිට් එකේ ගිහලා ලියාපදිංචි වෙලා මේ සෙල්ෆ් ස්ටඩි එක අරගෙන හැමෝම කරන්න. හරි බිස්නස් ස්ටඩීස් සෙල්ෆ් ස්ටඩි නම්බර් 1 කියලා අපි ඒක දැම්ම මේක කරන්න හැමෝම මම මේ ප්‍රශ්නේ දැම්මේ මේ දවස්වල ව්‍යාපාරට අදාළ. හරි කියන්නේ අපේ රටේ දැන් මේ කොරෝනාත් එක්ක ව්‍යාපාරට මොකද උනේ ඒක ගැන පොඩ්ඩක් තොරතුරු හොයලා පොඩ්ඩක් ඒක අර ඒ තොරතුරු රැස් කරලා පොඩි ඒ කියන්නේ පොඩ මානසිකලා ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ තොරතුරු හොයන්න. ඒ කියන්නේ කොරෝනා වලට කලින් මොකද්ද ව්‍යාපාර තිබ්බ තත්ත්වේ, දැන් කොරෝනාට පස්සේ මොනවද තත්ත්වේ, හරි ව්‍යාපාර මොනවද බිඳ වැටුනේ. සමහර ව්‍යාපාර දෙන හැබැයි දියුණු වෙච්ච ඒවා. හරි කොරෝනා නිසා ගොඩ ගිහපු අයත් ඉන්නවා. හැබැයි සමහර ව්‍යාපාර බිඳ වැටුණා. ඒතර පොඩ්ඩක් ඒව තොරතුරු හොයන්න. මොකද ඒවා ඔයාලට ඒ ලෙවල්ට වැදගත්. විශේෂයෙන් දැන් මේ කොරෝනාත් එක්ක අපි ඒ ලෙවල් ලිය ළමයි විදිහට අපි අවුරුදු වල ඉන්න ළමයි උගලට මේවා තොරතුරු මේවත් එක්ක අනිවාර්යෙන් ඒ ලෙවල්ට ප්‍රශ්න එනවා. ඒක නිසා අනිවාර්යෙන් රටේ ව්‍යාපාරවල තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ කොරෝනාට කලින් ව්‍යාපාරවල තත්ත්වය මොකක්ද තිබ්බේ? ඊට පස්සේ මොන වගේ ව්‍යාපාර මේ දින් කොරෝනා ව්‍යාප්තියෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරට ඇති වූ බලපෑම සහ ඒ අවම කිරීම රජය ගැන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරා. ඒකට මේක තමා සෙල්ෆ් ස්ටඩි එක මේක වට කරලා මේක අපි සයිට් එකේ වට ඔප්ෂන් එකක් දෙනවා සබ්මිට් කරන්න වගේ පිළිතුර. ඒතර ඒකට සබ්මිට් කරන්න තියෙනවා. හරි ඒ කියනවා එක්ක මේක PDF කරලා වගේ උත්තරේ ෆොටෝ ගහලා එක PDF එකක් කරලා සබ්මිට් කරනවා. එතකොට ෆොටෝස් ටික සබ්මිට් කරනවා. නම දාලා සබ්මිට් කරන මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලියන්න. පිටු භාගයක් විතර නෙමෙයි. පිටු පහක් විතර තොරතුරු හොයලා ලියන්න. ඒ තොරතුරු හොයන එකෙන් ඔයා තනියෙන් මේ සෙල්ෆ් ස්ටඩි එකක් කරන එකෙන් ඔයාට ඒකෙන් ප්‍රතිලාභයක් අනිවාර්යෙන් ලැබෙයි. හරි. ඒකයි වැඩ කරන්න දෙන්න. ඊට පස්සේ මේකේ මේ ලින්ක්ස් වල ඔයාලට දෙනවා සබ්මිට් කරන්න තැන. ඒකෙන් ඔයාලට මේක පස්සේ සබ්මිට් කරන්න පුළුවන්. හරි මේවා ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් සමහර දේවල් පොදුවේ. හරි. ඉතින් අපි යමු ඉස්සරහට. එහෙනම් මේකනේ අපි කතා කරන්නේ මොකද්ද මේ අනිපුද්ගල ව්‍යාපාර ගත්තම ඒවේ අසීමිත වක්කීමක් තියෙන. ඒ කියන්නේ අපි ණය ටික ගෙවා ගන්න බැරුණොත් එහෙම ගේ දොර විකුණලා හරිය ළමයි ණය ගෙවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් අපි යමු එතනින් එහාට. එතනින් එහාට අපි කියපු කතාව බලමු මේක මේ අපි ඉන්නේ කේවල ස්වයං ව්‍යාපාර ලක්ෂණ වල. හරි කේවල ස්වයං ව්‍යාපාර ලක්ෂණ වල තමයි පළවෙනි තුන කතා කරා මේ වෙද්දි. එකක් අපි කිව්වා මේ අයිතිකරු තනියෙන් ප්‍රාග්ධනයේ සපය ගන්නවා කියලා. දෙවෙනි එක අපි කතා කරා කළමනාකරණ තියෙන ගන්න අයිතිකරු වක්කීම අසීමිතයි. බලන්න හතරවෙනි එක ව්‍යාපාරෙන් නෛතික පුද්ගල භාවයක් නැත. අපි ඉන්නේ හතරවෙනි ලක්ෂණේ
ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැත. ඒ කියන්නේ මේ ව්‍යාපාරය නීතිය ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැත. අර නීති ඉදිරියේ පුද්ගලයෙක් කියලා පිළිගන්නේ නැහැ. නීති ඉදිරියේ පුද්ගලයෙක් කියලා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ අර මං කිව්වේ නීතිමය කටයුත්තකදී අයිතිකාරයාගේ නමින් තමයි පෙනී හිටින්න ඕන කියලා. එහෙම නැතු නීති ඉදිරියේ කවදාවත් හවුල් ව්‍යාපාරයක් පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. හරි නීති ඉදිරියේ හවුල් ව්‍යාපාරයක් කවදාවත් පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අයිතිකාරයාගේ නමින් පෙනී සිටින්න ව්‍යාපාරය වෙනුවෙන් තියෙන අඩු කටයුතු වලදී මේ දේවල් වලට. හරි. බඩ ඊට පස්සේ කියනවා ලියාපදිංචි අනිවාර්ය නොවීම. බඩ ඊළඟ ලක්ෂණේ තනි පුද්ගල ව්‍යාපාරයක විශේෂ ලක්ෂණ ඊළඟ ලක්ෂණ අපි කතා කරලා මේ ලියාපදිංචිය අනිවාර්ය නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලියාපදිංචිය අනිවාර්ය නැතුණාට අයිතිකාරයාගේ නමින් හැර වෙනත් නමකින් පවත්වගෙන යනවා නම් අයිතිකාරයාගේ නමින් හැර වෙනත් නමකින් පවත්වගෙන යනවා නම් අනිවාර්යෙන්ම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ නම ලියාපදිංචි කරන්න නම රෙජිස්ටර් කරන්න. හරි. අයිතිකාරයාගේ නමින් හැර අපි වෙනත් නමකින් මේක පවත්වගෙන යනවා නම් අයිතිකාරගේ නමින් හැර වෙනත් නමකින් මේක පවත්වගෙන යනවා නම් අනිවාර්යෙන් මේක 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ මේක ලියාපදිංචි කරනවා. හරි. ඒක හොඳට ඔළුවේ තියාගන්න ලියාපදිංචි අනිවාර්ය නොවීම කියලා කිව්වට අයිතිකාරගේ නමින් කරන් යනවා නම් තමයි අනිවාර්ය නැත්තේ. හරි නැත්තම් ලියාපදිංචි කරන්න වෙනවා. හරි ඊට පස්සේ බලන්න කියන කතාව ලාභ හෝ අලාභ තනියෙන් භුක්ති විඳින්න වෙනවා. ව්‍යාපාරට ලාභයක් තිබ්බත් ළමයි ඒ ලාභය කුට්ටි පිටින් එයාට ලැබෙනවා. හරි. හැබැයි අලාභ තිබ්බොත් එහෙම තමයි අලාභය තනියෙන් භුක්ති විඳ ගන්න වෙනවා. හරි ලාභෙ තිබ්බම ලාභේ කුට්ටි පිටින් එයාට ලැබෙනවා වගේම අලාභ විඳින්නත් වෙන්නේ කුට්ටි පිටින්ම අලාභෙත් Tamanට තනියෙන් විඳ දරාගෙන ඉන්න වෙනවා. හරි. ඒතකොට ලාභ ලැබෙනකොට සතුටුයි වගේම එහෙනම් අලාභ සිද්ධ වෙනකොට දුකත් එයාට තනියම දරා ගන්න වෙනවා. හරි. එහෙනම් මම ඒක කිව්වේ තනි පුද්ගල ව්‍යාපාරකේ නම් ලාභ හෝ අලාභ අනිවාර්යෙන් තනියෙන් භුක්ති විඳිනවා. කාටවත් නෑ. එයා තනියෙන් ලාභයක් ආවත් අලාභයක් වුණත් එහෙමම තමයි. අපි ඊළඟ කතා කරන මේ අවදානමට තනියම මුහුණ දීම. ඒ කියන්නේ මේ රිස්ක් එක ව්‍යාපාරයේ තියෙන අවදානම ඒකට තනියෙන් මුහුණ දෙන්නේ. කවුරුත් එන්නේ නැහැ සහයට. ඇයි අපි තනියෙන් ව්‍යාපාරය කරන්නේ. අපි ළමයි මේ තියෙන රිස්ක් එක දැන් අපි ගත්තොත් මෙහෙම දෙයක් මේ අවදානමට තනියෙන් මුහුණ දීම කිව්වොත් මේක අපිට කතා කරන්න පුළුවන්. ඊළඟ අපි ගත්තොත් එහෙම තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරය ආරම්භ කරනකොට සමහරලාට එයාට එච්චර හොඳ ව්‍යවසායගත්තේ හැකියාව එයා ගාව නැත්තම් ඒතර එයා ලොකු අවදානමක් එයා ඉන්නේ. අපි හිතුව සමහර මිනිස්සු තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට බිස්නස් එකක් පටන් ගත්තට සමහර අය ඉන්නෝනේ පඬිතුකමට බිස්නස් පටන් ගත්තට ඒගොල්ලන්ට කරන් යන්න තේරෙන්නේ නැහැ. හරි. කායින්වත් අහන්නෙත් නැහැ. කවුරුත් කියන දේවල් අහන්න කැමතිත් නැහැ. ඉතින් කඩන් වැටෙනවා. හරි. ඒතර සමහර මිනිස්සු ඉන්නේ එහෙම අර ඕනාට වඩා අර තමන්ට ඕන දේම කරන්න කියලා සමහරුන් දෙන්න කවුරුත් කියන දේවල් වැඩක් නැහැ. අපි තමා දන්නේ එහෙම හිතන් ඉන්නේ නේද? එහෙම අයට තනි පුද්ගල ව්‍යාපාර තමයි හරියන්නේ. හැබැයි උන්ට ඒකෙන්ම විනාශ වෙන්නත් ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ තනියෙන් ගන්න තීරණ ළමයි සමහරට වරදින්න ඉඩ තියෙනවා. ඉතින් හරි ගියොත් ඉතින් හොඳයි. හරි ගියොත් එයා හොඳ ව්‍යවසායකයෙක් කියලා දවසක සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගයි. හැබැයි ඉතින් වරදින්නත් ඉඩකට තියෙනවා. හරි ඒක දාලා සිරිසෙන් හරි. හරි. මේකයි ඉතින් අපි දේශපාලනේ කතා කරමු. හරි. හරි ඒක දාලා තියෙනවා මේ ජනාධිපති කෙනෙක් ගැන. ජනාධිපතිතුමා වගේද කියලා. හරි. එතකොට හරියට දැන් ඉතින් ඒකයි දැන් ඒක වර්තමානයේ ඒක ඒතකොට ඒකත් ලොකු වෙනසක් නෑ. ඉතින් බලන් ගියා. ඒකයි පස්සේදී. දැන් අපි එහෙම හිතුවට. හරි. අපි ඒක ගැන කතා කරමු. හරි. ආපු එක්කනට ඒ කිව්වේ ඉතින් ඔයා දාපු එකයි ඒකයි දැන් එකයි දෙක ලොකු වෙනසක් නෑ හැබැයි. හරි. අපි යමු ඉස්සරහට. හරි. දැන් බලන්න මේක අපි කතා කරේ මොකක්ද එහෙනම් හරි දැන් කියන්න ගිහපු එක තමයි තුකුණා. මෙයා කියපු එක. හරි. මොකද මම කිව්වේ මම කිව්ව මෙතන අර ඇම්බලේම අර මොන හරි අපේ තියෙන අවදානම තනියෙන් අපිට දරන්න වෙනවා. මොකද කවුරුත් එන්නේ අපේ අවදානමට කරගහන්න. හරි අනිවාර්යෙන් අපිට තනියෙන් අවදානම් භුක්ති විඳින්න වෙනවා. නැත්තම් දරා ගන්න වෙනවා. හරි. බන් ඊට මේක කියනවා අකණ්ඩ පැවැත්ම නොමැති වීම. දැන් අකණ්ඩ පැවැත්ම නැහැ කියන අයිතිකරු මලුත් එහෙම බිස්නස් එක ඉවරයි. සමහර ළමයි කරගෙන යන ඉඩ තියෙනවා. හැබැයි එහෙම නොවෙන්න ලොකු ඉඩ කඩකුත් තියෙනවා. ඒක නිසා අපි කියනවා මේක අකණ්ඩ පැවැත්මක් නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයක එහෙම අකණ්ඩ පැවැත්මක් නැහැ. අපි කියනවා සමහරලාට අර කෙටි කාලින වශයෙන් කරන් යන ව්‍යාපාරයක් වෙන්න පුළුවන් අකණ්ඩව පැවැත්මක් මේකේ නැහැ. හරි. ඊට පස්සේ අපි ඊළඟ කතා කරනවා ගිණුම් තැබීම අනිවාර්ය නොවීම. ඒ කියන්නේ ළමයි තනි පුද්ගල ව්‍යාපාරයක මේ account හදනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. හරි account හදනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තම ඒගොල්ලන්ගේ ගිණුම් තැබීම සහ විගණනය කියන එක ගත්තම අනිවාර්ය දෙයක් නෙමෙයි. ගිණුම් තැබීම විගණනය කරත් එකයි නැතත් එකයි රජයට. හැබැයි ඔයා හිතන්නකෝ තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. ඔයාගේ ගිණුම් ටික හදාගත්තේ නැත්නම් ළමයි ඒක එහෙනම් මෝඩ ව්‍යාපාරයක් වෙනවා. හරි. මොකද ඔයා දන්නේ ඔයාට ආදායම් ලැබිලා තියෙන්නේ කොහෙන්ද?
ඔයා වීදන් දරලා දින්නේ කොහෙටද මොකවත් ගෙනවා දන්නේ ඒකයි මං කිව්වේ ඒ මුණුත් ඒක මෝඩ ව්‍යාපාරයක් කරනවා කියලා. හරිද? ඒක නිසා අපි හැම වෙලේම අපේ ව්‍යාපාර ආයතන ඇතුලේ පොඩි ගිණුම් තැබීමක් හරි කරන්න ඕනේ. හරබර ආදායම් වීදන් ටික හරි දාගන්න ඕනේ. හරි එහෙම නැතුව අපිට අපේ මේ ව්‍යාපාරය ගැන කිසිම සටහනක් ආදායම් ලැබුණේ කොහොමද? වීදන් කරේ කොහෙටද කියලා කිසිම සටහනක් ව්‍යාපාර තුල නැති වුණොත් ඒ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ එතනම හේතුවක් වෙන්න පුළුවන්. ඒක අපි කියන්නේ හැම වෙලේම අර ගිණුම් තැබීම විගණනේ මේ ඔඩිට් එක කියන එක නේද කරන්න අවශ්‍ය නැහැ තමන්ගේ ව්‍යාපාරෙට හරි. ඒතර මේ ගිණුම් තැබීම සහ විගණනය අනිවාර්ය නැති වුණාට අපි කියනවා සාමාන්‍යයෙන් සාර්ථක ව්‍යාපාරයක් නම් ඒගොල්ලෝ තනියෙන් පොඩ්ඩක් account ටිකක් හදාගන්න. ඒක නිසා ඒගොල්ලෝ කියන්නේ මේක අනිවාර්ය නෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සු කරනවා. ඉතින් බුද්ධිමත් මිනිස්සුන් ඉන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ගිණුම් තැබීම විගණනය කරනවා. ඉතින් බලන්න ව්‍යාපාරේ නමින් බලන්න මෙතන තියෙන කතාව ව්‍යාපාරේ නමින් බදු ගෙවීමට සිදු නොවීම. ව්‍යාපාර නමින් ටැක්ස් ගෙවන්නේ. මොකද ඒ කතාව? තනි පුද්ගල ව්‍යාපාරයන් ළමයි කවදාවත් ව්‍යාපාරේ නමින් බදු ගෙවන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තා මම කිව්ව මොකද්ද? කවදාවත් එයා ව්‍යාපාරේ නමින් බදු ගෙවීමක් කරන්නේ නැහැ ඉතින්. හරි. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක අපි හිතමු එයා ලබන ආදායම ඒ ව්‍යාපාර හිමිකරුගේ ආදායමට තමයි අපි එකතු කරන්නේ. දැන් අපි තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ තනියෙන් කරන් යන්නේ. ඒතර ව්‍යාපාර නමින් අපි ටැක්ස් ගෙවන්නේ නැහැ. රාජ්‍යයට බදු ගෙවන්නේ ව්‍යාපාර නමින්. හැබැයි ඒ ව්‍යාපාරයේ හිමිකරුගේ ආදායමට අර තනි පුද්ගල ව්‍යාපාරයේ ආදායම එකතු වෙනවනේ. අන්න එතකොට අපි ඒකට බදු ගෙවනවා. හරි බලන්න මම කියපු කතාව තනි පුද්ගල ව්‍යාපාරයක් ව්‍යාපාරේ නමින් බදු ගෙවන්නේ. හරි ව්‍යාපාර නමින් බදු ගෙවුවේ නැති වුණාට ඒ ව්‍යාපාරයෙන් උපය ගන්න ආදායම අර තනි පුද්ගල ව්‍යාපාරේ තුලින් උපය ගන්න ආදායම මේ පුද්ගලයාගේ ආදායමට එකතු වෙනවනේ. ඒ ආදායමට එකතු වුණාම අන්න ඒකට ටැක්ස් එකක් ගන්න. ඒක වෙනම කතාවක්. හරි හැබැයි අපි කියනවා ව්‍යාපාර නමින් බදු ගෙවන්නේ. හරි ව්‍යාපාර නමින් බදු ගෙවීමක් කියන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රායෝගිකව ඇත්තටම ඉතින් තනි පුද්ගල ව්‍යාපාරයක් කරන් යන ළමයි තනි පුද්ගලයෙක්නේ. ඒතර එයාගේ ආදායමට බදු ගෙවුවොත් එකයි ව්‍යාපාර බදු ගෙවුවොත් එක දෙකම එකයි. නමුත් අපි තීරීක් කතා කරනවා. මෙයා ව්‍යාපාර නමින් බදු ගෙවන්නේ නැහැ කියලා. මේවා මේකම පාඩම් කරගන්න ආ ඉතින් පස්සර පාඩම් කරන්න තියන්න එපා ළමයි අපරාධයි. හරි අපි යමු ඉක්මනින් ඉස්සරහට අපි හවුල් ව්‍යාපාරට යනවා. මෙයාගේ වාසිය අවශ්‍ය ටික බලලා ඉක්මනින් අපි ඊළාට හවුල් ව්‍යාපාර පටන් ගන්න ඉක්මනින්ම. හරි බලන්න මේකේ හවුල් ව්‍යාපාරට අපි ඉක්මනින් යනවා. ඊට කලින් මේකේ මේ තනි පුද්ගලයේ වාසිය අවශ්‍ය ටික බලෙමු. අපි ඉක්මනින් හවුල් ව්‍යාපාර කරා යනවා. හරි දැන් හවුල් ව්‍යාපාර කියන්නේ වැදගත්. හවුල් කරු ගැන ගොඩක් අපිට ඒවා කතා කරන්න තියෙනවා ඒකේ. බලන්න කේවල ස්වයං ව්‍යාපාරික වාසිය අවශ්‍ය අපි ඉක්මනින් මේ කොටස ඉවර කරමු. මොකද හවුල් ව්‍යාපාරවල ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අද සමාගමුත් පටන් ගන්නවා. ලබන සතියේ පාඩම ඉවර වෙනවා. හරි දවස් දෙකයි මේක ගන්නෙ. අද සමාගමුත් අපි ආරම්භ කරනවා. ලබන සතියේ පාඩම අපි අවසන් කරනවා. හරි. බලන්න කේවල ස්වයං ව්‍යාපාර ගත්තම මේක අපිට වාසි කීපයක් දීලා දෙන එක. පහසුවෙන් ආරම්භ කළ හැකිම කවුරුත් එහෙම කරදර කරන්නේ නැහැ වාට. පහසුවෙන් ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. මොකද කේවල ස්වයං මේ සමාගමක් වගේ කරදර නැහැ. එහෙනම් අපි කියන මේකේ ප්‍රධාන වාසියක් විදියට පහසුවෙන් ආරම්භ කළ හැකි වෙයි. දෙවෙනි එක අපි කතා කරනවා සිය ලාභ අයිතිකරු සතු වීම. හරි ඒ කියන්නේ ලාභයේ අයිතිකාරය සතු වීම. හරි තුන්වෙනි එක අපි ගත්තොත් ස්වාධීන තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා අපි කියන ස්වාධීන තීරණයක් හැම වෙලෙම ගන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව ස්වාධීන තීරණයක් ගන්න අයිතිකාරයට හැකියාව දෙනවා. මොකද කවුරුත් එන්නේ යට බලපෑම් කරන්න. අපි කියන ස්වාධීන ගන්න තීරණයක් ගන්න යට හැකියාව දෙන එක වාසියක්. අපි ගත්තොත් මේ බලපවත්වන නීති රීති රෙගුලාසි ඒවා අඩු ඉල්ල මේ තනි පුද්ගල ව්‍යාපාරවල එච්චරම නීති රීති නෑ. එහෙනම් අපි කියන මේ බලපවත්වන නීති රීති රෙගුලාසි ඒවා අඩුයි. හරි. ඊට පස්සේ බලන්න ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. අපිට මේ ව්‍යාපාරයේ තියෙන මේ තොරතුරු වල රහස්‍යභාවය ඉතින් අයිතිකාරය විතරනේ ඉන්නේ. ඒතර එයා විතරයි දන්නේ. එයා විතර නම් දන්නේ තොරතුරු වල ආරක්ෂාව විතර ඇති වෙනවා. එනිසා අපි ගත්තොත් මේ ඊළඟ අපි කතා කරන මේ තනි පුද්ගලයේ වාසියක් විදිහට ව්‍යාපාරය පහසුවෙන් අවසන් කළ හැකි වෙයි. ඉතින් තමන්නේ පටන් ගත්තේ තමන් පටන් ගත්ත ව්‍යාපාරේ තමන් කැමැත්තෙන් ආශාවෙන් අවශ්‍ය දවසේ පටන් ගත්තා වගේම තමන්ට ඕන දවසක මේක වහලා දාන්නත් පුළුවන්. ඒක අපි කියන්නේ ව්‍යාපාරයේ පහසුවෙන් අවසන් කරන්න පුළුවන්. හැබැයි සමාගමක් නම් හවුල් ව්‍යාපාරයක් නම් එහෙම පහසුවෙන් අවසන් කරන්න දෙය හවුල් කරුවෙක් දැන් හවුල් ව්‍යාපාරයක් වගේ වුණොත් තමයි හවුල් කරුවෝ ඔක්කොම එකග වෙන්න ඕනේ. නැත්නම් ඉතින් වෙන මොකක් හරි උසාවි නියෝගයක් ගෙනල්ලා විසිරව ගන්න වෙනවා. හරි. එහෙම නැත්නම් ඉතින් ඒක පොඩක් අපහසුයි. හැබැයි තනි පුද්ගල ව්‍යාපාරෙ නෙමෙයි. ඔයාලට බිස්නස් එක කර ඇති කියලා හිතුනොත් හෙට නවත්තලා දැන් මෙච්චරයි. හරි. බලන්න ඊළඟ ලක්ෂණය අපි කතා කරන වාසිවල ගනුදෙනුකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන යා හැකි වීම. ඒදි තනි පුද්ගල ව්‍යාපාරණි කරලා මේ ඒතර අයිතිකාරයට පුළුවන් තමන්ගේ ගනුදෙනුකරුවොත් එක්ක ඍජුව ඒගොල්ලෝ ඩිරෙක්ට් අපිට ඩිරෙක්ට් ඩීල් කරන්න පුළුවන් ගනුදෙනුකරුවොත් ඒක හොඳයි. හරි. මොකද මම කියපු කතාව මේ ඩිරෙක්ට් ඩීල් කරනවා කියන්නේ ඒ ළමයි අපි තු ඔයාගේ ව්‍යාපාරේ වෙන කාට හරි යටතේ නම් කරන් යන්නේ. ඒතර ඔයා අයිතිකාරය වුණාට තමයි මේ හරි
හරි අපි හිතමු ඔයාගේ ව්‍යාපාරේ අපි හිතමු ඔයා අයිතිකාරයා වුණාට වෙන කෙනෙක් නම් ගනුදෙනුකරුවොත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයා ව්‍යාපාරයේ අයිතිකාරයා වුණාට වෙන කෙනෙක් නම් අපි කියන මේ ගනුදෙනුකරුවොත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතන ළමයි සමහර වෙලාවට අර ඔයාට ඒතර ගනුදෙනුකරුවොත් එක්ක ඔයා ඩීල් කරන්න බැරි වෙන නිසා, ඒ කියන්නේ ගනුදෙනුකරුවොත් එක්ක ඔයාට සම්බන්ධ වෙන්න බැරි වෙන නිසා සමහරට අර ඔයා ඒකට පත් කරලා තියෙන පාර්ශවයේ ගනුදෙනුකරුවොත් එක්ක හොඳට ගනුදෙනු කරයිද කියලා අපිට විශ්වාසය සමහරට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහරට ගනුදෙනුකරුවොත් එක්ක හොඳ සම්බන්ධතාව ගොඩනගා ගන්නත් ඉඩ තියෙනවා, නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හැබැයි ඔයා ගනුදෙනුකරුවොත් එක්ක ඍජුව සම්බන්ධ නොගෙන ඔයා දන්නවා ඔයාගේ. හරි ඔයාගේ අතින් වැරද්දක් නොවෙන්න ඔයාගේ ව්‍යාපාරේ ලාභය වැඩි කරගන්න නම් ගනුදෙනුකරුවොත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ එහෙමනම් ඒ වාසිය තනි පුද්ගල ව්‍යාපාරයකදී අයිතිකාරයට ලැබෙනවා. මොකද එයාට තමන්ගේ ගනුදෙනුකරුවොත් එක්ක ඍජුව අපි කියන මේ ඩිරෙක්ට් ඒගොල්ලෝ එක්ක සම්බන්ධ ඩිරෙක්ට් ඩීල් කරන්න හැකියාව ලැබෙන එකත් මේ තනි පුද්ගල ව්‍යාපාර ක්‍රමය අපිට තියෙන වාසියක්. ළමයි මේව පාඩම් කරගන්නයි පස්සේ පාඩම් කරන්න තියන්න දෙයක් නැහැ. මේකම පාඩම් කරලා අවසන් කරගන්න. හරිද? මේක අපි කියන මේ ඍජු සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගනුදෙනුකරුවන් සමග ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ පාලනයේ පහසුයි. අපිට මේක කේවල ස්වාමී වල තවත් වාසියක් මේකේ අර පාලනයේ පහසුයි. මොකද තමන්ට තනියෙන් තමන්ගේ ව්‍යාපාරය පාලනය කරගන්න තියෙන. ඒක නිසා අපි කියන එක වාසියක්. මේ සීමා කියන ළමයි අවාසි. බාන්න මොනවද තියෙන අවාසි කියලා. අයිතිකරුගේ වක්කීම අසීමිතයි. ඉතින් ඇත්තනේ අවාසියන්නේ. මං කිව්ව පෞද්ගලික දේපල පවා ගේ දොර විකුණන්න පවා වෙන්න පුළුවන් කියලා ණය ගෙවා ගන්න බැරි වුණොත් හරි. ඉතින් ප්‍රාග්ධනයේ සපයා ගැනීම දුෂ්කරතා. ඒ කියන්නේ අපි හිතනව තරම් ලේසි නෑ තනියෙන් බිස්නස් එකට සල්ලි දානවා කියලා කියන්නේ. මේක හිතනව තරම් ලේසි වැඩක් නෙමෙයි. හරි තමන් තනියෙන් බිස්නස් එකට සල්ලි දාන්න. ඒතර තමන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය සමහරට ප්‍රමාණවත් වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි කියනවා මේ ප්‍රාග්ධනය සපුරා ගැනීම නැත්නම් සපයා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන් තනියෙන් බිස්නස් එක කරද්දි. මොකද ඔයාගේ අතේ තියෙන මුදල් වෙන්නේ ව්‍යාපාරේ පටන් ගන්න වෙන්නේ. ඒතර ඒකත් අපි කියනවා අවාසිය. අපි ඉක්මනට මේක ඉවර කරලා අවුල් ව්‍යාපාර පැත්තට යන්න. ඊට පස්සේ කියන අයිතිකරු විසින්ම තීරණ ගනු ලබන නිසා ඒවා අසාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අයිතිකරු වැඩෙක් නම් අයිතිකාරයා දක්ෂයෙක් නම් සමාජයට එයා ගන්න තීරණ සාර්ථක වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ කියන නෛතික පුද්ගලභාවය නොමැති වීම. දැන් නෛතික පුද්ගලභාවයක් නොමැති වීම කියලා කිව්වම මේ ව්‍යාපාරේ නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ. අපිට මේ ව්‍යාපාරේ මොකද්ද නීති ඉදිරියේ නැත්නම් මේ නීතිය එක්ක මේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ. අපි කියන නීති ඉදිරියේ මේ ව්‍යාපාරේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැත. අර නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැත. අපි ඒක තමයි මේ නෛතික පුද්ගලභාවයක් නොමැති වීම කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා අඛණ්ඩ පැවැත්මක් නැති. අඛණ්ඩ පැවැත්මක් තියෙන විදියක් නෑ ළමයි. හරි මොකද අයිතිකාරයා මලොත් එහෙම සමහරට බිස්නස් එක එතනින් ඉවරයි. ඒක නිසා අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් නොමැති. අඛණ්ඩ පැවැත්මක් අපි නෑ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ පුළුල් වන විට පුළුල් වන විට කළමනාකරණය අපහසුයි. ඉතින් ව්‍යාපාරේ පුළුල් වෙද්දී අපි වෙන කළමනාකරණය පොඩ්ඩක් කරගන්න අපහසුයි. තනියෙන් ඔක්කොම කරගන්න එපේ. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරේ පුළුල් වෙද්දී කළමනාකරණය අපහසු වෙනවා කියලා. ව්‍යාපාරේ පුළුල් වෙද්දී කළමනාකරණය අපහසු වෙනවා කියලා අපි කියනවා. ඊපස්සේ ඊළඟ ඒක අලාභ තනිය භුක්ති විඳීම සිද්ධ වෙනවා. Tamanට මොන හරි අලාභයක් වුණොත් මං කිය කවුරුත් වෙන්නේ නැහැ. අලාභයට කරගහන්න Tamanටම තනියෙන් අලාභ භුක්ති විඳින්න බෑ. ඊට පස්සේ මේ කියන කතාව. බන් මේ කියන කතාව. කේවල ස්වාමි ව්‍යාපාරයක් අයිතිකාරයාගේ නමින් හැර අපි කිව්වනේ වෙනත් නමකින් ගියොත් එහෙම මේක ලියාපදිංචි අනිවාර්යයි. අපි මෙතන මේ ලියාපදිංචි අනිවාර්ය නෑ කියලා කතා කරාට අයිතිකාරයාගේ නමින් හැර අපි වෙනත් නමකින් කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන ගියොත් ලියාපදිංචි අනිවාර්යයි. හරි? අයිතිකාරයාගේ නමින් හැර වෙනත් නමකින් කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන ගියොත් මොකද්ද වෙන්නේ? ඒක ලියාපදිංචි කරන එක අනිවාර්යයි. බලන්න මේ කියන ලක්ෂණ. දැන් මෙතන අපිට කියනවා කේවල ස්වාමි ව්‍යාපාරයක් ඒ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන මේක පාඩම් කරගන්න. හරි? කාටරි මතක නැත්නම් තාම පාඩම් කරගන්න. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් නම් මේක පවත්වාගෙන යන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආරක්ෂා පනත යටතේ නැත්නම් ව්‍යාපාර නාම ආරක්ෂා පනත පදනම් කරගෙන ව්‍යාපාරයත් පළස් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය අනුව පළාත් ව්‍යාපාර නාම රේස්ටාර් වෙත ලියාපදිංචි කළ යුතුය. එහෙනම් අයිතිකාරයාගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් නම් බිස්නස් එක කරගෙන යන්නේ අපි මේක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුයි. මොකද්ද ලියාපදිංචි කරද්දී පාවිච්චි කරන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මේ අනුගමනය කරන්න ඕන දේවල් ටිකක් දීලා තියෙනවා. මේවා ටියුට් එකේ දීලා තියෙන දේ පොඩ්ඩක් පාඩම් කරමු. නිකන් සරලව කියන් යන්න. හරි ඊට පස්සේ මේ ඉල්ලුම් පත්‍රයක් තියෙනවා අපිට ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. ග්‍රාම සේවක නැත්නම් මේ ග්‍රාම සේවසමෙන් මේක නාම ලියාපදිංචි කරන්න ඉස්සලා වාර්තාව කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ද කියලා. එසේ ග්‍රාම නිලධාරී සාතික කළ වාර්තාව සහ සම්පූර්ණ කළ ආකෘති පත්‍ර ලියාපදිංචි අදාළ ගාස්තු සමය ප්‍රාදේශීය ලේකම්ට දෙන්න ඕනේ.
ප්‍රාදේශීය ලේකම් විසින් මේවා සැලකුවට පස්සේ මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකේ එයා නිකුත් කිරීමක් කරනදී මේවා චුට්ටක් අපි දැනගන්නදී මේ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග. හරි. දැන් අපි යන ළමයි හවුල් ව්‍යාපාරය ගැන කතා කරමු. හරි. අපි තනි පුද්ගල ව්‍යාපාර වලින් දැන් යනවා හවුල් ව්‍යාපාර ගැන කතා කරන්න. මේක තනි පුද්ගල ව්‍යාපාරට වඩා අපිට කතා කරන දේවල් වැඩි මාතෘකාවක්. හරිද? මම කිව්වේ මේ සීලුම දේවල් ගැන ඔයාලට කියලා දෙනවා. හරි. ව්‍යාපාර සංවිධාන ඔක්කොම ටික ගැන ඔයාලට කියලා දෙනවා. තාම අපි එකයි කතා කරන්නේ. ඒතර අපි අද හවුල් ව්‍යාපාර ඉවර කරනවා. සමාගම් අපි අද පටන් ගන්නවා. તો ලබන සතියේ ඉතුරු දේවල් ටික ඉවර කරලා මේ රාජ්‍ය ව්‍යාපාර සංවිධානයේ ඔක්කොම ටික ලබන සතියේ ඉවර කරනවා. તો මම ඒක කිව්වේ මේ සතියයි ලබන සතිය කියන දෙක ඇතුලේ ව්‍යාපාර සංවිධාන ඔක්කොම ටික ගැන ඔයාලට කියලා දීලා ඉවර කරනවා. ඒ එහෙනම් අදයි ලබන සතිය දෙකේම හරියට පන්තියේ සම්බන්ධ වෙන්න. අද පොඩ්ඩක් පැමිණීම අඩුයි කට්ටියගේ. හරි. එක දවසයි පන්ති දීපේ නැති කට්ටියට පන්තියත් අමතක වෙලා. හරි. ඒක නිසා මේ සමහරවලට වීඩියෝ බලන්න දැන් හුරු වෙලා තියෙනවා වැඩි ඒක. ඒක පොඩ්ඩක් මම වීඩියෝ නොදා ඉන්න වගේ ඔප්ෂන් එකක් ගේන්න වෙනවා හිමු. හරි. වීඩියෝ දාන්න නිසා සමහරව එහෙම කරනවා. අර වීඩියෝ දාන්න නිසා ඕක පස්සේ බලන්න බැරියේ. අද මේ යන්න ඕනද එහෙම හිතන පිරිසක් ඉන්නවා. එහෙම පින්වන්ත වෙන්න බලම මේ වීඩියෝ එකක් බලද්දී ඔයා නිකමට හිතලා බලන්න. ඔයා පන්තියකට සම්බන්ධ වෙන්නේ නැතුව ඉඳලා ඔය බලපු වීඩියෝ එකක් පෑ දෙක තියෙනවනම් පෑ දෙකම එක දිගට බලලා තියෙනවද කවදාවත්? හරි නිකන් හිතලා බලන්න. හරි හතර අපි නිකන් හිතලා බැලුවොත් එimhe අනිවාර්යව අපිට පොඩ හරි යවන්න හිතනවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ලයිව් ක්ලාස් එකේ එහෙම නෙමෙයි. ඔයා මේක ලයිව් ඉගෙන ගන්නවා. ප්‍රශ්නයක් මොනවා හරි ආවොත් ඒ වෙලෙම අහනවා. යන්නේ එහෙම ලයිව් ක්ලාස් එක. ඒක නිසා අර ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙද්දි වීඩියෝ බලන්න එපා. එනදී වීඩියෝ එක කරලා දාන්න බලන්න කියන හරි. අපි යන්නේ ඉස්සරහට. දැන් අපි තනි පුද්ගල ව්‍යාපාර වෙන්නමයි හවුල් ව්‍යාපාර පැත්තට එන්න හදන්නේ. දැන් මේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ හවුල්කරුවන්ගේ එකතුවක්. හරි. ඒගොල්ලන්ට අරමුණක් තියෙන්න පුළුවන්. ඒ අරමුණ වෙනුවෙන් හවුල්කරුවෝ කීප දෙනෙක් එකතු වෙලා එකට වැඩ කරනවා. හරි අරමුණක් තියෙනවා. ඒ අරමුණ වෙනුවෙන් හවුල්කරුවෝ කීප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. අපි කියනවා මොකද්ද හවුල් ව්‍යාපාරයක් කියලා. 1890 හවුල් ආඥා පනතත් එක්ක තමයි අපි හවුල් ව්‍යාපාර ගැන කතා කරන්නේ. හරි කියන හවුල් ව්‍යාපාරට අදාළ පනත වෙන්නේ මොකද්ද 1890 හවුල් ආඥා පනත. අපි ඕකත් එක්ක තමයි අද මේ කතා කරන සියලු දේවල් ටික ඉගෙන ගන්න. ඒතර අපිට හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් මොන හරි නීතිමය කටයුත්තකදී අපිට තියෙන දේ මොකද්ද මේ 890 හරි මේ කවුද අමාශානේ යමාශාවටදී මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් අමාශා වගේ කීප දෙනෙක් ආපු නිසා මම කියන්නේ. ඒත් අපේ මේ සාමාන්‍ය පන්තියත් එක තමයි මේ කියන්නේ. හරි මුල ටික උගන්නන්න. සාමාන්‍ය පන්තියෙන් 12 වසරේ අවසාන පාඩම් වල ඉන්නේ සා 13 වසරේ පටන් ගන්නවා. ඒකට ඔයාලට ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේ කට්ටිය අහන නිසා කියන්නේ. හරි. මේ පන්තිය ඉතින් හැමෝටම පොදුවේ දාලා තියෙන අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හරි. ඒක නිසා මේ කෙනෙක් අහන මේ පන්ති මේ ගෙවීමක් කියනවාද කියලා. එහෙම වෙනම ගෙවීමක් මේකේ නැහැ. හරි. එලින්ම කිව්වේ ඉතින් ආපු නිසා. හරි. ඒක අහන්න නිසා කට්ටිය කිව්වේ. ඒක මම කිව්වේ සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේක ඇවිල්ලා ඉතින් මේ පොදුවේ හැමෝටම මේ මුල පාඩම් ටික කියලා දෙන්න කරන වැඩ. හරි. ඒකට අපේ පන්තිවල මේ විදිහට සම්බන්ධ වෙන්න ළමයි තමයි අතිශය බහුතරයක් ඉන්නේ. ඒ හැර මේ වෙද්දී අපේ පන්තිවල සම්බන්ධ වෙන්න නැති ළමයිනුත් ඉන්නවා. ඒක මම ඕන කෙනෙක්ට විවෘතව එන්න කියන දේ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරිද? ඒක වාට මේ පාඩම් ඉගෙන ගන්න පන්ති පාවිච්චි කරන්න පුළුවන්. සහ අවශ්‍ය නම් අනිත් පාඩම් ඉගෙන ගන්න පන්ති වල සම්බන්ධ වෙන්න පුළුවන් අපිට. හරි. ඉතින් අපි යන් ඉස්සරහට මොකද්ද අපි කතා කරේ දැන් මෙතන මම කිව්වා දැන් හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද එන අපි හවුලක් නැත්තම් මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ හැම වෙලේම අපි පිරිසක් එක එකට එකතු වෙලා වැඩ කරනවා. හරි පිරිසක් එක එකට එකතු වෙලා වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද අපි කියන මේ ඒගොල්ලන්ට පොදු අරමුණක් තියෙනවා. ඒ අරමුණ පෙරදරි කරගෙන මේගොල්ලෝ එකට එකතු වෙලා වැඩ කරනවා. ඒතර මේ පුද්ගල කණ්ඩායමක් දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් එක්කෙනා හිටියේ. හැබැයි හවුල් ව්‍යාපාරයක් කියන්නේ ඒක පුද්ගල කණ්ඩායමක් ඉන්නේ. හරි තනි පුද්ගල ව්‍යාපාරන්න එක පුද්ගලයෙක් හිටියේ. හැබැයි හවුල් ව්‍යාපාරයක් නම් අපි කියනවා පුද්ගල කණ්ඩායමක් ඉන්නේ. හරි. දැන් බලමු හවුල් ව්‍යාපාර නිර්වචනයේ හවුල් ආඥා පනතට අනුව. දැන් හවුල් ව්‍යාපාර නිර්වචනය අපිට බලන්න පුළුවන් හවුල් ආඥා පනතට අනුව කොහොමද අපි හවුල් ව්‍යාපාරයක් හඳුන්වන්නේ. දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. බලමු මේ කියනවා ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් කියලා අපි කියනවා. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වන පුද්ගලයන් අතර සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් කෙමි බුරුවද්ද සා පුද්ගලයෝ දොන් කරෝලිස් සා පුත්‍රයෝ කියලා අපිට දීලා තියෙන උදාහරණ ටික. හරි. ඊට පස්සේ කියන කතාව ලාභ ලැබීමේ අරමුණක් තිබීම ව්‍යාපාර කටයුත්තක් පැවතීම පුද්ගලයන් සිටීම සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවන තපින අන්‍යෝන්‍ය එකගතාවක් තිබීම
හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණයක් වෙනවා. මම මේකත් එක්කවට තව පොඩි දෙයක් කියනවා. මේ අන්‍යෝන්‍ය එකගතාව නැත්නම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධ ගැන කියද්දි අපි ලස්සන වචනයක් කතා කරනවා හවුල් ව්‍යාපාරවලදී අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එක. මම ඒක චුට්ටකට කියලා දෙන්න. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි මේක පොඩ්ඩක් අහගෙන මම බෝඩ් එක පොඩ්ඩක් ගන්න ඉන්නේ ඒකට. ටිකක් බලමු මොකද්ද මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන්නේ. මේ හවුල් ව්‍යාපාරات එක්ක අපිට වැදගත් වෙන වචනය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි අපි කතා කරනවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. නියෝජ්‍යත්වය. හරි. ළමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ අපි හිතමු බිස්නස් එකක් පටන් ගත්තා තුන් දෙනෙක් එකතු වෙලා. අපි හිතමු කවුද මේ තුන් දෙනා? හරි x y z කියලා තුන් දෙනෙක් එකතු වෙලා x y z කියලා තුන් දෙනෙක් එකතු වෙලා අපි හිතමු හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. කෑම කඩයක් දෙන්න. කිරිතන්නු. දැන් x y z කියලා තුන් දෙනා එකතු වෙලා කෑම කඩයක් දෙන්න. දැන් අපි හිතමු මේ x කියන කෙනා මෙයා තමයි උදේට ඉන්නේ. හරි මෙයා තමයි උදේ ෂිෆ්ට් එක අදින්නේ. ඊට මෙයා තමයි දවල්ට ඉන්නේ. දවල් එක ඉසෙත් තමයි රැට ඉන්නේ. රාත්‍රී කාලේ. දැන් අපි හිතමු එක දවසක් හරි එක දවසක් උදේ එනවා කවුරු හරි මිනිස්සෙක් ඊයේ මොන හරි කොත්තුව මොන හරි අරන් ගිහිල්ලා ඒක මොන හරි ප්‍රශ්නයක් කියලා එක බඩ යනවා හරි මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒතර උදේ එනවා. දැන් ඒතර රෑ හිටියේ කවුද ඉසෙත්? උදේ ඉන්නේ කවුද x? හරි x කියන එක කරන්නේ මේගොල්ලෝ මේ බෙදා හදාගෙන ඉන්නේ කරන්නේ දැන් හවුල් ව්‍යාපාර නිසා මේගොල්ලෝ මේ ව්‍යාපාරේ මේ කාලේ උදේට එක්කෙනෙක් ඉන්නවා දවල්ට තව එක්කෙනෙක් ඉන්නවා රැයට තව එක්කෙනෙක් ඉන්නවා මේක බෙදාගෙන තමයි මේගොල්ලෝ මේක කරන්නේ ව්‍යාපාර කරන්නේ කොහොමද අපි නම් මේ බෙදා හදාගෙන මේගොල්ලෝගේ ව්‍යාපාරය කරන්නේ. ඒතර දැන් අපි කිව්වා මේ රාත්‍රී කාලේ ඉසෙට්නේ. ඒතර ඉසෙට්ගේ වෙලාවේදී නැත්නම් මේ රාත්‍රී කාලේදී විකුණපු කොත්තුවක් කාලා දැන් ඉතින් රෑයි ඉන්නේ නේ වාගෙන උදේ එනවා මේගොල්ලන්ට මේ තර්ජනය කරලා යන්න මේ කොත්තුව කාලා අපිට මේ බඩ යනවා තාම කට්ටියටම උදේ එනවා දැන් අර තර්ජනය කරන්න. එහෙම තර්ජනය කරන්නේ එද්දි ඉන්නේ කවුද? x ඉන්නේ. x කියනවා මේ මම මේ මහත්මයා මේ රෑ හිටියේ අපේ අනිත් මේ අපේ එක්කෙනා තමා රෑ හිටියේ. ඒතර මට නම් කියන්න එපා. පොඩ්ඩක් රෑට ඇවිල්ලා යාට පොඩ්ඩක් ඔක දැනුවත් කරා නම් හරි කියලා. එහෙම කියන්න බෑ ළමයි. හරි දැන් මේ z ගේ අතින් මොන හරි ඇත්තටම වැරද්දක් වුණා නම් ඒ වැරද්දට x උත් අනිවාර්යෙන් බැඳලා ඉන්නවා. හරි. ඒ කියන්නේ දැන් z ගේ දැන් රාත්‍රී කාලේදී හිටියේ කඩේ z නම් z ගේ අතින් මොන හරි වැරද්දක් වෙලා නම් මේ ප්‍රශ්නේ සිද්ධ වුණේ x ට ඇවිල්ලා උදේ මිනිස්සු බයිනකොට එයාට කියන්න බෑ මම නෙමේ රෑ හිටියේ වෙන කෙනෙක් රෑ හිටියේ ඉතින් මට කියන්න එපා මට අදාළ නෑ වගේ ඉන්න යාට බෑ. හරි. මොකද ඒකට හේතුව හවුල් ව්‍යාපාරයක හැම වෙලේම තියෙනවා මොකද්ද? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හවුල්කරුවෙක් කරන හොඳ වගේම නරකට හවුල් ව්‍යාපාරයක් කරන හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් කරන හොඳ වගේම නරකටත් සියලුම හවුල්කරුවෝ බැඳලා ඉන්නවා. මම කියපුවා තමයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ කරන හොඳ දේවල් වලට හැම හවුල්කරුවෙක්ටම හොඳ අර ප්‍රශංසා ලැබෙනවා වගේම හවුල් ව්‍යාපාරයක එක හවුල්කරුවෙක් හරි මොන හරි වැරද්දක් කරොත් ඒ වැරද්දට අනිත් මිනිස්සුත් වක් කියනවා. ඒක අපි හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නකොට පොඩ්ඩක් අර ෂුවර් මිනිස්සුත් එක්ක ඕනේ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න අපි කියනවා හවුලේ ගැදත් හොඳ නෑ කියලා. එහෙම හොඳ නෑ ඇත්තටම. නමුත් අර කරන්න දෙයක් නැති වෙලාවට අපි හවුල් ව්‍යාපාර ආරම්භ කරනවා. නමුත් ඉතින් අර ලේසි නෑ. මොකද එක එක පුද්ගලයෝ අපි කොච්චර විශ්වාසයෙන් පටන් ගත්තත් කාගේ හරි අතින් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද සිද්ධ වුණොත් මොන හරි වැරද්දක් සිද්ධ වුණොත් ඒකට මේ සියලු හවුල්කරුවන් වගකීමෙන් බැඳෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. ඒ කියන්නේ එක හවුල්කරුවෙක් එක හවුල්කරුවෙක් හැම වෙලේම අනිත් හවුල්කරුවගේ ප්‍රධානියෙක් ඒ වගේම නියෝජිතයෙක් වෙනවා. හරි. ඒ කියන්නේ x ට y ට අණ කරන්න පුළුවන්. y ට පුළුවන් x ට අණ කරන්න. හරි. ඒ වගේම x ට පුළුවන් z ට අණ කරන්න. z ට පුළුවන් x ට අණ කරන්න. හරි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි කියන හැමෝගෙන් ප්‍රධානි කවුරුත් මේ ලොකු අය නෑ. හරි. හවුල් ව්‍යාපාරතර අපි කියන හවුල්කරුවෝ හැමෝටම සම අයිතියක් තියෙනවා. කවුරුත් ලොකු අය නෑ. එහෙනම් හැමෝටම අයිතියක් තියෙනවා තව කෙනෙක්ට මොනවා හරි තීරණයක් ගන්න උපදෙස් දෙන්න. ඒ වගේම තමා කෙනෙක් දිහාතින් මොන හරි වැරද්දක් වුණොත් ඒ වැරද්දටත් ළමයි හැමෝම වක් කියන්න ඕනේ. ඒකේ මං කිව්වා රාත්‍රී කාලේදී ඉසෙත් කියලා උදේ ඇවිල්ලා x ට බයිනකොට x ට කියන්න බෑ මේ මම නම් හිටියේ නෑ රෑ වෙන එක්කෙනෙක් තමයි හිටියේ. එහෙම කියලා කියන්න බෑ. හරි. එහෙනම් අපි කිව්වෝ දැන් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා ඒකට රාත්‍රී කාලේදී ඉසෙත් නම් උදේට x ට ඇවිල්ලා බැන්නොත් එහෙනම් මෙයා කරපු වැරද්දකට x ට ඒක අර මගේ හැරලා යන්න බෑ. මොකද එයාත් මේ ව්‍යාපාරයේ හවුල් කරුවෙක්. එහෙනම් අපි කියනවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තියෙනවා. එකිනෙකා අනිත් අයගේ නියෝජිතයෝ වෙනවා. එහෙනම් ඔය කියන අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයත් එක්ක අපිට කවදාවත් අපේ වගකීමෙන් පැහැර හරින්න බෑ. වගකීම අපිට පැහැර හරින්න බෑ. එහෙනම් මම හිතනවා
මම කියපු දේ පැහැදිලි. හරි වක්කීම් පැහැරෙන්න බෑ නම් මම කියපු දේ වාට පැහැදිලි. අපි ඒකට කියන මොකද්ද? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි. ඉතින් මම හිතනවා ඒකට කියපු දේ පැහැදිලි. ඉතින් අපි ඒකත් එක්ක වැඩි ඉස්සරහට යන හවුල් ව්‍යාපාර කතාව අපි කතා කරන්න ඕන. හරි බලන්න මේ කියනවා. එහෙනම් මේක අපි ඉස්සරහට යනවා. බලන්න විශේෂ ලක්ෂණ. හවුල් ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණ. බලන්න මේ කියනවා හවුල් කරුවන් නවම සංඛ්‍යාව දෙදෙනෙකු සිටිය යුතු අතර උපරිමයේ 20කට සීමා වෙනවා. අපි නෝ හවුල්කරු දෙන්නෙක් ඉන්නවා වම් වශයෙන් ඒ වගේ උපරිමයේ කීයට සීමාවද අපිට උපරිමයේ 20කට කියන හවුල් ව්‍යාපාරයක ළමයි හවුල්කරු අවමේ 2යි උපරිමයේ 20යි. හරි ඒක ඔළුවේ දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් නේ ඉතින් එක්කෙනයි ඉන්න පුළුවන්. හැබැයි හවුල් ව්‍යාපාරයක් නම් අවම හවුල්කරු සංඛ්‍යාව 2යි දී උපරිමයේ 20යි. හරි උපරිමයේ 20යි 20ට සීමා වෙනවා. ඊට වඩා එහාට යන්න බෑ. දෙවැනි එක මේ හවුල්කරුවන් අතර ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම ළමයි ලිඛිත වෙන්න පුළුවන්, වාර්ෂික වෙන්න පුළුවන්, ව්‍යංගයෙන් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒ කතාව අහන්න. දැන් මේ හවුල් ගිවිසුමක් තියෙන්න ඕන කියලා කියනවනේ. මේ ගිවිසුම ගත්තම මම ඒකට පොඩ්ඩක් පෙන්නන්න මේ හවුල් ගිවිසුම. හරි මේ ගිවිසුම ගත්තම ළමයි මේක තියෙන්න පුළුවන් ස්වරූප ටිකක් තියෙනවා. හවුල්කරුවෝ අතර මේ ගිවිසුමක් ඇති කරගන්න ඕනේ. මේ ගිවිසුම සමහර විට වාචික ගිවිසුමක් වෙන්න පුළුවන්. හරි භයානකයි. ව්‍යංග ගිවිසුමක් වෙන එක ඊට වඩා භයානකයි. ඊට පස්සේ ලිඛිත ගිවිසුම අන්න ඒක හොඳයි. ලිඛිතව තියෙනකොට කාටවත් නෑ කියන්න බෑ. හරි? එහෙනම් බලන්න මේ ගිවිසුම කියන එක ගත්තම වාචික ගිවිසුමක් වෙන්න පුළුවන්. ව්‍යංගයෙන් තියෙන ගිවිසුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිඛිත ගිවිසුමක් වෙන්න පුළුවන්. හරි? ගිවිසුම ගත්තම වාචික ගිවිසුමක් වෙන්න පුළුවන්. ව්‍යංගයෙන් තියෙන ගිවිසුමක් වෙන්න පුළුවන්. ලිඛිත හවුල් ගිවිසුමක් වෙන්න පුළුවන්. බලන්න මම කියපුවා තමයි මේ වාචික ගිවිසුමක් කියලා කියන්නේ හැම වෙලේම කට වචනේ ඉන්නේ. ආවද ළමයි කට වචනෙන් විශ්වාස කරන්න පුළුවන් දැන් කියනවා ආ කියලා පස්සේ බෑ කියන්න පුළුවන් හරි ටීමකේ තමයි ව්‍යාපාරේ හරි ඒතර අපි කියනවා කට වචනෙන් මේ විස්තර කරන්න බෑ විශ්වාස කරන්න බෑ ලියලා අස්සම් කරගන්න හරි ඒතර ප්‍රශ්නයක් නෑ හරි ලියලා අස්සම් කරගන්න ඕන ඒතර අපි කියනවා ව්‍යාපාරේ කියන මේක වාචික එකතාවද අපි හිතමු හවුල් ව්‍යාපාරේ පටන් ගන්නකොට හවුල්කරුවෝ ටික එකග වෙනවා කට වචනෙන් හවුල් ව්‍යාපාරේ ලාභ සමානව බෙදා ගමු හැබැයි ඉතින් එක්කෙනෙක් ඉන්න වැඩිපුර ප්‍රාග්ධන දාපු ඌට ටික දවසක් යනකොට හිතනවා ඇයි මේ ලාභ සමානව බෙදාගන්න අරුන් අඩුවෙන් සල්ලි දාලා මං වැඩියෙන් දාලා ඇයි ලාභ සමානව බෙදාගන්න කියලා මිනිහට අර ඔළුවට අදහසක් පහළ වෙනවා. ඒතකොට ඉතින් පස්සේ එහෙම බෑ කියන. කරන්න දෙන්නේ වාචික එකතාවක් තියෙන්නේ. නීති ඉදිරියේ බලාත්මක කරනවා. හැක වාචික ගිවිසුමක් නීති ඉදිරියේ බලාත්මක කරන්න බෑ. ඒතකොට අර ලාභ සමානව බෙදාගන්න කියලා එකග වෙච්ච එකට කෙනෙක් පස්සේ දවසක විරුද්ධ වුණොත් කරන්න දෙයක් නෑ ළමයි. 890 හවුල් ආච්චා පනතර අනුව ලාභ හවුල්කරුවෝ අතර සමානව බෙදා ගන්න වෙනවා. අපි ආරම්භයේ දාලා දින ප්‍රාග්ධනයේ කීයද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ අපිට එහෙම දුකක් හිතෙනවා කියලා හිතනවා නම් දැන් ඔය හිතනවා හවුල් ව්‍යාපාරට වැඩිපුර ප්‍රාග්ධනය දාපු කෙනෙක්. අනිත් හවුල්කරුවෝ එච්චර දාලා නැහැ. ඔය හිතන මුලදී මේ වාචිකව එකඟ වුණොත් එහෙම හරි කමන්නේ අපි සමානව බෙදාගමු. ලිඛිත කිව්සුමක ඕක ලියලත් නැහැ සමහරට. හැබැයි ඉතින් එහෙම කියලා වාට ඒකට කොහොමත් විතර පස්සේ දවසේ වාට දුක හිතුනොත් එහෙම අයියෝ මම වැඩියෙන් ප්‍රාග්ධනය දාලා තියෙන්නේ. මුන්ටත් දෙන්නේ මගේ ගාන මටත් දෙන්නේ ඒක. හරි. ඒතර එහෙම හිතෙනවා නම් කලින්ම ලිඛිත කිව්සුමකට ගිහින් ඔයාට වැඩි ප්‍රතිශතයක් ලාභය ඕනේ කියලා එකතු කරගන්න. එහෙම නැත්නම් ලිඛිත හවුල් කිව්සුමක් විතරයි හැම වෙලේම නීති ඉදිරියේ අපිට බලාත්මක කරන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ කියන වාචික එකක්වත් ව්‍යංගයෙන් කියන හිතන් ඉන්න. ලාභ සමානව බෙදා ගැනීම ඒ වගේ හිතාගෙන උතර ඒව කොහොමදත් ළමයි නීති ඉදිරියෙන් පිළිගන්නේ නැහැ. අර හිතන් හිටිය කියලා අපිට කියන්න බෑ. කටවචනින් කිව්වා කියලා නීතියට කියන්න බෑ. එහෙනම් අපිට නීති ඉදිරියේ බලාත්මක කරන්න පුළුවන් වෙන්නේ ලිඛිත හවුල් ගිවිසුමක් විතරයි. හරි නීති ඉදිරියේ බලාත්මක කරන්න පුළුවන් වෙන්නේ කවුරු විතරද? අපි කියනවා ලිඛිත හවුල් ගිවිසුමක් විතරයි. ඔයාට නීති ඉදිරියේ බලාත්මක කිරීමේ හැකියාව තියෙන දේ නිසා මේ ගිවිසුමක් ඇති කරගන්නකොට ඒක වාචිකද ව්‍යංගද ලිඛිතද කියන එක ගැන අවධානය තියෙනවා. උතර අපි හවුල් ගිවිසුමක් තියෙන හවුල්කරුවෝ අතර හැබැයි මම කියන හැම වෙලේම ලිඛිත හවුල් ගිවිසුමක් තියෙන එක තමයි හොඳම දේ. හරි මොකද අනිත් ඒවා නීති ඉදිරියේ පිළිගන්නේ නැහැ. එහෙනම් හවුල් ව්‍යාපාරයක් දවසේ පටන් ගන්න ඕන නම් කවදාවත් මේ කටවචනෙට අනිත් කෙනා විශ්වාස කරලා එහෙම හවුල් ගිවිසුම් ඇති කරගන්න එපා. අනිවාර්යෙන්ම දවසක හවුල් ව්‍යාපාරයක් කරනකොට තමයි ලිඛිත ගිවිසුමක් එක්ක යන්න කොච්චර විශ්වාසදායී අය වුණත් හරි බිස්නස් ඒක නිසා බිස්නස් එකක් කරද්දී විශ්වාසය යාළුකම නෑදෑකම ඔය මුකුත් අදාළ නෑ එතනදී. ඒක නිසා ලිඛිතව හවුල් ව්‍යාපාරේ ගිවිසුම ඇති කරගන්න මොකද නැත්තම් පස්සේ ප්‍රශ්න. හරි පස්සේ ප්‍රශ්නේදී පස්සේ ප්‍රශ්න වලට යන්න අවශ්‍ය නෑනේ. අපි ලිඛිතව ගිවිසුමක් ඇති කරගත්තා නම් කාටත් හොඳයි. හරි ඔයාටත් හොඳයි. අනිත් හවුල්කරුවන්ටත් හොඳයි. හරි අපි එහෙම ඉස්සරහට. ඒක නිසා අපි කියන මේ හවුල් ගිවිසුම ඇති කරගන්නකොට හැම වෙලෙම ලිඛිතයකට යන එක අපි යකට ගුණයි. බඩිලට කියනවා තුන්වෙනි කරුණේදී ලාභ බෙදා ගැනීම සඳහා එකගතාවක් දැකිය හැකි වෙනවා. ලාභ බෙදා ගන්න අනුපාතයක් අපි ලාභ බෙදා ගන්න අනුපාතය ඒගොල්ලෝ
කියලා තියෙනවා. ලාභ ඉතින් බෙදා ගන්න එපේ. හවුල් ව්‍යාපාරයක් කරන් ලාභයක් ගන්නනේ. ඒතර එන ලාභ බෙදා ගන්න නැත්නම් ලාභ බෙදා ගැනීමේ සඳහා යම් එකකතාවයක් අපි කියන එකකතාවයක් තියෙනවා. ලාභ බෙදා ගන්න එකකතාවයක් තියෙනවා. මම ඊට පස්සේ කියන කතාව මේ අන්‍ය නියෝජ්‍යතර මම කියලා දීපේකට සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු සහ ප්‍රධානයෙකු වශයෙන් සැලකීමක් බෝඩ් එකේ කතා කරේ. අන්‍ය නියෝජ්‍යත කියන්නේ හැම හවුල්කරුවෙක්ම තවත් හවුල්කරුවෙක්ගේ නියෝජිතයෙක් වගේ මේගොල්ලන්ගේ ප්‍රධානියෙක් බවට පත් වෙන. කියන්නේ හැමෝම අනිත් කෙනාගේ ප්‍රධානියෙක් ඒ වගේම නියෝජිතයෙක් කියලා අපි කියනවා. ප්‍රධානියෙක් ඒ වගේම නියෝජිතයෙක්. ප්‍රධානියෙක් ඒ වගේම නියෝජිතයෙක් බවට පත් වෙනවා. හරි. අනිත් එක අපි කතා කරනවා කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවති. අනිවාර්යයෙන් හවුල් ව්‍යාපාරයක් නම් ඒක ASCII මොන හරි ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. අපි කියන කිසියම් ව්‍යාපාර කටයුත්තක් මේක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන කතාව හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්න එකකතාව අපි හවුල් කිවිසුම කියලා කියනද මේක වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. අපි ටික දැන් කතා කරා. හරි. ඒ ටික බලන්න මෙන්න මේ ටික අපි ඊළඟට කතා කරන්නේ මේ හවුල් ව්‍යාපාර ගත්තාම සාමාන්‍ය හවුල් ව්‍යාපාර තියෙනවා. ඒ වගේම ඉතින් සීමා සහිත හවුල් ව්‍යාපාර උඩම් පටන් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ළමයි සීමා සහිත හවුල් ව්‍යාපාර නැහැ. හරි. ඒ සීමා සහිත හවුල් ව්‍යාපාර කියන්නේ ඒ හවුල් ව්‍යාපාරේ ඉන්න වක්කීම සීමා සහිත එක්කෙනෙක්ද ඒවා හිතන්න අපේ රටේ මිනිස්සු කැමති වෙයිද? හවුල්කරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනෙක් වක්කීම අසීමිත කරගෙන එක්කෙනෙක්ට විතර සීමා සහිත වක්කීමක් දෙන්න අපේ රටේ මිනිස්සු කැමති වෙයිද? අපේ හැම මිනිස්සු නෑ පිටරටක වගේ නම් එහෙම ඉන්න පුළුවන්. ඒ නිසා මේ හවුල් ව්‍යාපාර ගත්තලා අපේ රටේ තියෙන මේ සාමාන්‍ය හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ ඉන්න සියලුම හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. හරි මොකද්ද මේ ඉන්න සියලුම හවුල්කරුවන් අපි හිතුව හවුල් ව්‍යාපාර හවුල්කරු 20ක් හිටිය කියලා. ඒතර ඒ ඉන්න සියලුම හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. එහෙම ඒවා තමයි මේ සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියන්නේ. හරි අපේ ව්‍යාපාරය තුල ඉන්න අපේ හවුල් ව්‍යාපාරය තුල ඉන්න සියලුම හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි නම් අපි ඒවට කියන මොනවද සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියලා. වගකීම අසීමිතයි නම් අපි ඒවට කියන මොනවද සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියලා. ඊට පස්සේ එහෙම නැතුව මං කිව්ව මේ එක හවුල්කරුවෙක් කර ඉන්නවනම් වගකීම සීමා සහිතයි. හරි එක්කෙනෙක් කර ඉන්නවනම් වගකීම සීමා සහිතයි. අපි ඒවට කියනවා හරි අපි කියන එක හවුල්කරුවෙක් කර ඉන්නවනම් වගකීම සීමා සහිත අපි ඒගොල්ලන්ට කියන මොන හවුල් ව්‍යාපාර සීමා සහිත හවුල් ව්‍යාපාර කියලා. බලන්න මේක පොඩ්ඩක් මේ නිර්වචනය අපි කරමු. මේ තියෙන නිර්වචනය බලන්න මේක අපිට තියෙනවා සාමාන්‍ය හවුල් ව්‍යාපාරයේ සියලු හවුල්කරුවන් කළමනාකරණ සහ ලාභයට සහභාගී වේ. ව්‍යාපාරයේ වත්කම් වලට සමාන හිමිකම් පෑ හවුල්කරුවන් සතු ඒ කියන්නේ සමාන හිමිකමක් හැමෝටම තියෙනවා. ව්‍යාපාර ආයතන වෙනුවෙන් කටයුතු කිරීමට සමාන හිමිකමක් හවුල්කරුවන්ට සතුයි. ව්‍යාපාරයේ සිය ණයතුරු සම්බන්ධයෙන් හවුල්කරුවන්ට වගකීම අසීමිතයි. අන්න ඒකයි මම කිව්වේ සාමාන්‍ය හවුල් ව්‍යාපාර කියන්නේ ඒගොල්ලෝ වගකීම අනිවාර්යෙන් ළමයි අසීමිත වෙනවා. හරි. ඒ කියන්නේ ඉන්න හවුල්කරුවෝ හැමෝගෙම වගකීම අසීමිතයි නම් අපි ඒගොල්ලන්ට කියනවා මොන හවුල් ව්‍යාපාරයක්ද? සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කියලා. ඉන්න සියලු හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි නම් අපි ඒගොල්ලන්ට කියන මොනවද සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක්. ඊට අපි යනවා සීමා සහිත හවුල් ව්‍යාපාර. බලන්න මේ කියන්නේ බලන්න හවුල්කරුවන් වර්ග දෙකක් ඉන්නවා. ඒකේ මම කිව්වේ සීමා සහිත කට්ටියයි සීමා රහිත කට්ටියයි. හැබැයි ඉතින් සීමා රහිත සීමා සහිත කට්ටියට අපේ රටේ මිනිස්සු එම කැමති වෙන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ සීමා සහිත හවුල් නැහැ. අපිට සීමා සහිතව යන්න අවශ්‍ය නම් අපි යනවා සමාගමකට. ඇයි හවුල් ව්‍යාපාරකට යන්නේ? හරි ප්‍රශ්නකුත් අහලා තියෙනවා මේක බලන්න. මම මේ කියන සීමා සහිත හවුල් ව්‍යාපාරයේදී හවුල්කරුවන් වර්ග දෙකකින් හවුල්කරුවෙකු හෝ වැඩි දෙනෙක් සාමාන්‍ය හවුල්කරුවෝ වෙති. හරි. ඔහු අසීමිත වගකීමකට බැඳෙනවා. එක්කෙනෙක් හෝ වැඩි දෙනෙක් සීමා සහිත හවුල්කරුවෝ විය යුතුය. සීමා සහිත හවුල්කරුවන්ගේ වගකීම ඔවුන් ව්‍යාපාරය දූ ප්‍රාග්ධන සීමාවට බැරි වෙලාවත් සීමා සහිත හවුල් ව්‍යාපාරයක් තිබ්බොත් එහෙම ඒතකොට ඒගොල්ලන්ගේ ඒ සීමා සහිත හවුල්කරුවෙක්ගේ වගකීම අසීමිත නැහැ. සීමා සහිත හවුල්කරුවෙක්ගේ වගකීම අපි කියන අසීමිත වෙන්නේ නැහැ. ඉතින් එහෙම හවුල් ව්‍යාපාර ළමයි අපේ රටේ නැහැ. හරි අපි කියන ලංකාවේ මේ සීමා සහිත හවුල් ව්‍යාපාර නැහැ. මොකද අපේ රටේ මිනිස්සු එහෙම කැමති වෙන්නේ නැහැ. කෙනෙක්ට විතරක් සීමා සහිත වගකීමක් දීලා අනිත් අය අසීමිත වගකීම් භුක්ති විඳින්න තරම් පින්වන්තයෝ අපේ රටේ නැහැ. ඒක නිසා අපි කියන ලංකාවේ සීමා සහිත හවුල් ව්‍යාපාර නැත. හරි එහෙනම් සීමා සහිත හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අඩු ගානේ එක්කෙනෙක් හරි ඉන්න ඕනේ වගකීම සීමිත. හරි එක්කෙනෙක් හරි වගකීම සීමිත ඉන්නවා අපි ඒගොල්ලන්ට කියනවා සීමා සහිත හවුලක්. හරි අපි බලමු ප්‍රශ්න ටික. හරි ප්‍රශ්නේ යාට උත්තරෙත් යාටම ඇවිල්ලා. හරි කරන් යති. හරි නම් ප්‍රශ්නයක් නැහැ. අපි යමු ඉස්සරහට. හරි මෙන්න මේ ටික ළමයි සෑහෙන්න වැදගත්. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ වෙන අනපනත්. මං කියව ප්‍රධාන වෙන්නේ කවුද? 1890 හවුල් ආඥා පනත.
හරි ආයි වෙන මොකුත් නෙමේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රධානම් වෙන්නේ මේ 1890 හවුල් ආඥා පනතර හවුල් ව්‍යාපාර කරේ බලපාන 94ක් වට දීලා තියෙනවා. ඒකින් අපිට ප්‍රධානම් වෙන්නේ මොකද්ද? ඔයාට හවුල් ගිවිසුමක් එහෙම නැත්තම් අනිවාර්යෙන්ම ඔයා වැඩ කරන්න ඕනේ මේ 890 හවුල් ආඥා 50 දිහා බලාගෙන. හැබැයි හවුල් ව්‍යාපාර පටන් ගනිද්දී ඔයා ලිඛිත ගිවිසුමකට අත්සන් කරලා හවුල් කරුවෙක් එකගතාවයකට ආවනම් එතකොට ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නැත්තම් ඔයාට සිද්ධ වෙනවා 890 හවුල් ආඥා 50ත් එක්ක වැඩ කරන්න. බලන්න 890 හවුල් ආඥා 50 මොකක්ද කියන්නේ කියලා. හවුල ඇරබීම, පවත්වාගෙන යාම, විසිරුවා හැරීමට අදාළ මූලික නීතිමය ප්‍රතිපාදන මෙන්ම හවුල් ඔප්පුවක් නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය දැක්වීම ගැන අපි කියන හවුල අරබන්න, ඊට පස්සේ පවත්වාගෙන යන්න, විසිරුවා හරින්න අදාළ මූලික නීතිමය ප්‍රතිපාදන වගේම හවුල් ඔප්පුවක් නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය මේකින් අපි දක්වන හවුල් ඔප්පුවක් නැති වෙලා කටයුතු කරන්න ඕන විදිහත් මේකින් අපි පෙන්වනවා මේ ලිඛිත හවුල් ගිවිසුමක් නැති වෙලාවක. හරි. බලන්න හවුල් ඇරවීම පවත්වාගෙන යාම විසිරුවා හැරීම අදාළ මූලික නීතිමය ප්‍රතිපාදන මෙන්ම හවුල් ඔප්පුවක් නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය මේකින් අපි දක්වනවා කියන මේ 1890 හවුල් ආඥා 54 අනුව. හරි. බලන්න ඊට පස්සේ කියන 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා 54. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා 54 ගත්තම ඒක කියනවා රුපියල් 1000ට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් ඇති. රුපියල් 1000ට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් ඇති. ඒ රුපියල් 1000ට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් තියෙන්නේ අනිවාර්යෙන් ලිඛිත හවුල් ගිවිසුමක් එක්ක පටන් ගන්න ඕනේ කියලා. මම කියන කතාව 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා 50 කියනවා ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න රුපියල් 1000කට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් එක්කන. ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්නේ රුපියල් 1000කට වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් එක්කන හවුල් ගිවිසුම ලිඛිතව තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ 1000ට වඩා අඩුවෙන් දාන්නේ නැහැ නේ කොහොමත් බිස්නස් දෙක. හරි එහෙනම් ලිඛිත හවුල් ගිවිසුමක් තියෙන්න ඕනේ කියලා 1840 අංක 7 දන්න වංචා වැළැක්වීමේ ආඥා 50 කියලා දෙනවා. ඊට මේ අර ලියාපදිංචියට අපිට ඕනේ අර තනි පුද්ගල ව්‍යාපාරයක් වගේම තමයි හවුල් ව්‍යාපාරයකට සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් නම් හවුල් ව්‍යාපාර තියෙන්නේ අනිවාර්යෙන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා 50 යටතේ මේක ලියාපදිංචි කරන්න. ඊට පස්සේ මේ සීමා සහිත හවුල් ව්‍යාපාර තිබ්බොත් එහෙම 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා 50ත් මේකට අපිට අදාළ කරගන්න පුළුවන්. හරි. දැන් බලන්න එන අපි මේ කතා කරේ හවුල් ව්‍යාපාර වලට අදාළ අණ 50ක් ගැන. ඒතර අණ 50ක් වලින් ළමයි අපිට වැදගත්ම වෙන්නේ මේ 1890 1890 හවුල් ආඥා 50. 1890 හවුල් ආඥා 50. 1890 හවුල් ආඥා 50. ඔක තමයි අපිට වැදගත් වෙන්නේ. 1890 නැත්නම් අපිට 1890 හවුල් ආඥා 50 ඔක තමයි අපි කියන්නේ වැදගත්ම වෙනවා කියලා. කියන්නේ හවුල් ආඥා 50 කෙනෙක් ගත්තම මේ 1890 හවුල් ආඥා 50 තමයි අපි කියන්නේ මේ හවුල් ව්‍යාපාර වලට අදාළ වෙන වැදගත්ම කාරණා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ඔයාට ලිඛිත හවුල් ගිවිසුමක් තිබ්බේ නැහැ කියලා. දැන් ලිඛිත හවුල් ගිවිසුමක් තිබ්බොත් කිසි කරදරයක් නැහැ. ඒ ලිඛිත හවුල් ගිවිසුමත් එක්ක ඔයාට ඒකත් එක්ක වැඩ ටික කරන් යන්න පුළුවන්. ඒ ලිඛිත හවුල් ගිවිසුමක් තිබ්බේ නැත්තම් අපිට මුකුත් නැහැනේ බලන්න එක. ඒතර ඒ වගේ වෙලාවට අපිට 1890 හවුල් ආඥා 50ත් එක්ක අනිවාර්යෙන් ව්‍යාපාරේ වැඩ කටයුතු ළමයි කරගෙන යන්න පුළුවන් කිසි කරදරයක් නෑ. හරි. කිසි කරදරයක් නැතුව 890 හවුල් ආඥා 50ත් එක්ක මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඉතින් 890 හවුල් ආඥා 50 කතාව ඒක. හරි. අපි යමු එතනින් ඉස්සරහට. දැන් අපි යනවා මේ හවුල් ව්‍යාපාරයක හවුල් ඔප්පුව ගැන කතා කරන්න. මේක සෑහෙන වැදගත්. හරි. බලන්න හවුල් ඔප්පුව කියන්නේ මේ ගිවිසුම අපි ඇති කරගන්න. හරි. බලන්න මේ කියනවා හවුල්කරුවන් අතර ඇති කරගන්නා ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලින් ලෙස හඳුන්වනවා. මේ පන්ති ඉතින් මේ අර හිමින් ඉඳ යන්නේ ටිකක් හයියෙන් යන්නේ. මේ පාඩම් අපි මාස දෙකක් විතර උගන්වන සාමාන්‍ය පන්තියක. මොකද මේ පන්තිය අපි නෝට් මුකුත් ලියන්නේ නැති නිසා රට්ටක් ගාලා මේකේ මේ තියරි ටික කියලා දෙනවා. උතර ඔයා දැනගන්න ඕනේ මේකත් එක්ක අවධානයෙන් ඉඳලා මේ දේවල් හොඳට අහගෙන ඉඳලා වීඩියෝ එක දැම්ම වීඩියෝ එකත් ආයි බලලා ඊට පස්සේ තනියෙන් මේක පොඩ්ඩක් හොඳට පාඩම් කරලා ප්‍රශ්න ටික කරලා ඔයා හැදෙන්න. හරි. ඒක මේ පන්තිය හරියට පාවිච්චි කරන්න එකට. එහෙම නැතුව මේක අර හිමින් කර යන පන්තියක් නෙමෙයි. හරිද? එහෙම පන්තියක් නෙමෙයි මේක. අපි ඉක්මනින් මේක ඔයාලට මේ ටික ඉවර කරලා දෙන පන්තියක්. හරි. ඒතර කියන්නේ කාට හරි කෙනෙක්ට BSL මුලේව බැරි නම් ඒ ඔක්කොම ටික කවර් කරලා දෙන පන්තියක්. ඒතර ඔයාලට සතිය ඇතුළත අපේ පේපර්ස් දානවා. අනිත් අපේ ගෲප් වල එහෙම කවුරුත් නැති කෙනෙක් ඉන්නවනම් චුට්ටක් මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි ගෲප් වල නැති කෙනෙක් එහෙම ඉන්නවනම් මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. ගෲප් වලට ඇඩ් කරන්න 071 98 22 806 ඔය නම්බරයට මැසේජ් එකක් දාන්න. ගෲප් වල එහෙම නැති කෙනෙක් කවුරු ඉන්නවනම් 071 98 22 806 ඔය නම්බරයට මැසේජ් එකක් දාන්න. ගෲප් වල එහෙම නැති කෙනෙක් කවුරු ඉන්නවනම්. හරි. ඉතින් අපි යමු වැඩි ඉස්සරහට.
ඒතර අපි දැන් මේ කතා කරන්නේ හවුල් ගිවිසුම සහ ඉතින් ඕක ඇතුළත් කරන දේවල්. ඉතින් මේ දේවල් ටික අපි හොඳට ඉගෙන ගමු. මම කිව්වා හවුල් ව්‍යාපාර ඔක්කොම අපි අද කතා කරනවා. ලබන සතියේ මේ පාඩමේ ඉතුරු ඒ කියන්නේ අපි සමාගම පටන් ගන්නවා. ඉතුරු ව්‍යාපාර සංවිධාන ටික අපි ලබන සතියේ කතා කරලා ලබන සතියේ තමයි පාඩම ඉවර වෙන්නේ. හරි. ඒතර අද සහ ලබන සතියේ කියන දවස් දෙකම එකම පාඩම අපි යන්නේ ව්‍යාපාර සංවිධාන පාඩම. ඉතින් පළවෙනි පාඩමත් එහෙමයි කරේ. දවස් දෙකක් කරා. හරි බලන්න මේකේ කියනවා මේ සෝරි මෙතනට එන්නේ කලින් අපි මේ හවුල් ලොකුවන් මේ කියන හවුල්කරුවන් අතර මතභේද සහ ආරවුල් බොහෝ දුරට විසඳා ගැනීමට සහ හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාමට පහසුවට හවුල් ලොක්කුව අපිට වැදගත් වෙනවා. ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෝ අතර මතභේද මත ගැටුම් මේවා නැති කරගන්න හවුල් ලොක්කුව අපිට සෑහෙන වැදගත් වෙනවා. මොකද හවුල් ලොක්කුව ළමයි හැමෝම අස්සම් කරන්න තියෙන. ඒතර කාටවත් මුකුත් කියන්න බෑ. එන හවුල් ලොක්කුවට හැමෝම අස්සම් කරලා තියෙන කාටවත් මුකුත් කියන්න බෑ. ඒතර හවුල් ලොක්කුවට හැමෝම අස්සම් කරලා තියෙන. එතනදී එනම් කවුරු කෙනෙක් මේකට බෑ කිව්වොත් එහෙම ඔප්පුව එක්ක වාර නීතිමය තීරණයක් ගන්න පුළුවන්. හරි බලන්න මේක ඇතුළත් වෙන කරුණු ව්‍යාපාරයේ පිළිබඳ මූලික තොරතුරු. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ නම, හවුල්කරුවන්ගේ නම්, ලිපින, ඒ දේවල්, හවුල් ව්‍යාපාරයේ ස්වභාවය, කාල සීමාව කොච්චර කාලයකට පටන් ගන්න තියෙන්නේ. ඒ සියලු දේවල් හවුල් ලොක්කුව ඇතුලේ අන්තර්ගතයි. දෙවෙනි කියනවා ප්‍රාග්ධනයේ යෙදීම් පිළිබඳ. ඒකේ ප්‍රාග්ධනය කොහොමද දාලා තින්නේ ඒව විස්තර, ලාභ බෙදා ගන්න ආකාරය. ඒගොල්ලෝ එකක වෙනවා ව්‍යාපාරේ පටන් ගන්නෙද්දී මේ අනුපාතය තමයි ලාභ බෙදාගන්නේ කියලා. ඊට පස්සේ හවුල් ව්‍යාපාරේ පරමාර්ථ ටික මේකේ තියෙනවා. ඊට පස්සේ හවුල්කරුවන් ගැනිලි. හරි ගැල්ලි ගැල්ලා මේ සල්ලි ගන්නේවනේ. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් හොඳම දේ මේ හවුල් ආඥා පනත නම් කියන්නේ ගැල්ලි කරන්න බෑ කියලාවත්. ගැල්ලි වලට පොලියක් අය කරන්න කියලාවත්. හැබැයි ඉතින් මම නම් කියන්නේ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ගැල්ලි වලට පොලියක් දාගන්න. නැත්නම් හැමෝම හිතුමතේ ව්‍යාපාර සල්ලි අරන් යන්න ගියාම ඒක ව්‍යාපාර ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියනවා සාමාන්‍යයෙන් ගැල්ලි වලට පොලියක් දානවා නම් හොඳයි. හරි. ඒතර ඒක තමයි මේ කියන්නේ ගැල්ලි පිළිබඳ සීමා. ප්‍රාග්ධන පොලිය සහ ගැල්ලි පොලිය පිළිබඳ තොරතුරු. ප්‍රාග්ධන පොලියක් කියවනවද? ගැල්ලි කරොත් එහෙම ව්‍යාපාර සල්ලි අරන් ගියොත් ඒකට පොලියක් අය කරනවද? එයා තමයි කතා කරන්නේ ප්‍රාග්ධන පොලිය හා ගැල්ලි පොලිය පිළිබඳ තොරතුරු. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය අවසන් කිරීම ගැන කොන්දේසි. ඒව මොනවා හරි හවුල් ව්‍යාපාර දවසේ විසිරුව හරිනවනම් ඒවට දාලා කොන්දේසිත් මේ හවුල් ව්‍යාපාරයේ නැත්නම් මේ හවුල් ලොක්කුවේ තියෙනවා. හරි. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි මොනවා හරි ව්‍යාපාරය අවසන් කරන්න කලින් කොන්දේසි කියන ව්‍යාපාරය එකපාරට ඉවර කරන්න බැරි නම් අර ඒ වගේ මොනවා හරි කොන්දේසි ටිකක් තියෙනවා නේද? හවුල් ඊට පස්සේ බලන්න අමතර ප්‍රාග්ධන යෙදීම සම්බන්ධ කොන්දේසි කියන අපි අමතර ප්‍රාග්ධන යොදවන ව්‍යාපාරයට ඒ සම්බන්ධ තොරතුරු. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු ඉවත් යාමේදී හවුල්කරුවෙකු මරණයේදී කටයුතු කරන ආගදලම සාමාන්‍යයෙන් මේවා මේ ගිවිසුම ඇතුලේ කියලා නැත්තම් මොකුත්. හරි. හවුල්කරුවෙකු බඳව ගන්නෙක් ගැන, නව හවුල්කරුවෙකු බඳව ගන්නෙක් ගැන, ඉවත් වෙලා යන එක ගැන, මරුණොත් මොකද කරන්න කියන එක ගැන හවුල් ගිවිසුමේ මොකුත් කියලා නැත්තම් ඉතින් අර හැම හවුල්කරුවෙක්ම එකග වෙන්නේ. දැන් අපි හිතමු ඔයා ABC කියන හවුලක් තියෙනවා. ඒ හවුලට D කියලා කෙනෙක් ගේනවා. ABC කියන හවුල් ව්‍යාපාරයට D කියලා අලුත් හවුල්කරුවෙක් ගේනවා කියලා හිතන්නකෝ. එතකොට D කියලා අලුත් හවුල්කරුවෙක් ගේනකොට ABC කියන තුන් දෙනාම කැමති නැත්තම් ওই වැඩේට Dව ගේන්න බෑ. හරි එහෙනම් සියලු හවුල්කරුවෝ එකග වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හවුල අපි කියනකොට හවුල විසිරුවා හරිනවා. හරි ඒ කියන්නේ හවුල විසිරුවා හැල්ලා අලුත් හවුලක් පටන් ගන්න. අපි දැන් ඊළඟට කතා කරන හවුල විසිරුවා හැරීමයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුවා හැරීමයි කියන්නේ. එතකොට එහෙම හවුල විසිරුවා හැරලා තව හවුල්කරුවෙක් ගෙනල්ලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නකොට අලුත් හවුලක් පටන් ගන්නකොට සියලු හවුල්කරුවෝ එකට කැමති වෙන්නේ. එහෙම නැතුව අර එක්කෙනෙක් විතරක් කැමතිලා මේක කරන්න බෑ. හරි ඒක නිසා අපි කියන එකට හවුල විසිරුවා හැරීම මොකද අපි හිතුව ABC කියන හවුලේ හවුල්කරුවෝ අලුත් හවුල්කරුවෙක් ගේන්න යනවා D කියලා. ඒතර ඔය D ගේන එකට ABC කියන තුන් දෙනාම කැමති නැත්නම් Dව ගේන්න බෑ. හරි මොකද ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ ABC කියන හවුල විසිරුවා හැරලා තමයි ABCD කියන අලුත් හවුල පටන් ගන්න. ඒතර ඒ අර D කියන එක්කෙනෙක් කර අනිත් හවුල්කරු තුන් දෙනාම විතර බැඳෙනවා. ඉතින් එහෙනම් එක්කෙනෙක් හරි කැමති නැත්නම් ගේන්න බෑ මොකද අර අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තියෙනවා. ඒතර එක්කෙනෙක්ට හරි අකමැති නම් අනිත් අලුත් හවුල්කරුවෝ එනවට ඒතර අලුත් හවුල්කරුවෝ ව්‍යාපාරට ගේන්න බෑ. මේ අපි දැනගන්න. හරි. අපි වැදගත් ලක්ෂණෙදි මේ පොඩ්ඩක් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි දැනගන්න මේ කියන දේවල් පොඩ්ඩක් ඉතින් ඔලුවට දාගන්න. හරි බලමු ඊට පස්සේ හවුල් ආඥා පනතේ 24 වගන්තිය. හරි. කියන්නේ මේ 1890 හවුල් ආඥා පනතම අපිට වැඩක් නෑ. හවුල් ආඥා පනතේ තියෙන 24 වගන්තිය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේකත් එක්ක තමයි අපි හවුල් ව්‍යාපාරයක අර ලිඛිත හවුල් ගිවිසුම නැත්තම් අපි කටයුතු කරන ආකාරය තීරණය වෙන්නේ. බලමු මේකේ තියෙන දේවල් ටික. හරි දැන් බලමු මේකේ තියෙන දේවල් ටික. හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති විටක හෝ ගිවිසුමේ සඳහන් නොවූ කරුණා සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ අවස්ථාවක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය ප්‍රකාරව
කටයුතු කළ යුතුයි. අපි කියන 24 වගන්ති ප්‍රකාරව කටයුතු කරන්න ඕනේදී මොන හරි ගැටලුවක් ආවොත් 24 වගන්තියත් එක්ක තමයි විසඳ ගන්න ඕනේ. අපි කියන මේ හවුල් ආඥාපද 24 වගන්තිය අනුව මේකේ ඇතුළත් කරුණු ටික බලන්න මේ කරුණු අපි එකකින් බලමු මේ ටික චුට්ටක් වැදගත් ළමයි. ඒ නිසා මේක අතහැරලා යන්න බෑ මේ ටිකක් බලලා යමු. බලන්න හවුල් ආඥාපන තියෙන දේවල් ටික 24 වගන්ති. මේකේ තියෙන පළවෙනි එක හවුල් ව්‍යාපාරේ ලාභ හා අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. කියන වාගේ ගියවුසුමය තුළේ ලාබාලාභ ගැන මොනහරි සඳහනක්වා කරලා තිබෙන නැත්තම් පනති 24 වගන්තිය කියන්නේ සමානව බෙදා ගන්න කියලා. ඉවත් වෙලා යනකොට ප්‍රාග්ධනය මොනවද තිබ්බත් ඒවත් සමානව බෙදා ගන්න කියලා තමයි කියන්නේ. හරි. බන් දෙවෙනි එක ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකව දරන ලද වියදම ව්‍යාපාරය විසින් ඔවුන්ට ආපසු ගෙවන්න ඕනේ. කියන අපි හිතමු ව්‍යාපාරය හවුල්කරුවෙක් මේ ව්‍යාපාර හදිසි ලයිට් බිල ගෙවලා දාලා එමුණුත් ව්‍යාපාරයෙන් ඒ සල්ලි ගන්න පුළුවන් වෙනවා. යන්නේ වගේ. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන් අපි පෞද්ගලිකව දරන වියදම් වලට ඒගොල්ලන්ට ගන්න පුළුවන්. බන් ඊට පස්සේ කියන කතාව ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති ණයවලට, ඒ කියන්නේ හවුල්කරුවෙක් ව්‍යාපාරයෙන් ණයක් සපයලා නම් 5% වාර්ෂික පොලියක් හිමි වෙනවා පනත අනුව. හැබැයි ඊට වඩා වැඩි ගානකට ඕනනම් අපිට එකක කරගන්න පුළුවන් ඔප්පුවත් එක්ක. හැබැයි සාමාන්‍යයෙන් 5% වාර්ෂික පොලියක් හිමි වෙනවා. ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිම පොලියක් කිසිම හවුල්කරුට හිමි නොවේ. ඒ කියන්නේ ඔයා දාන ප්‍රාග්ධනයට කිසිම පොලියක් ගන්න බෑ. ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිම පොලියක් කිසිම හවුල්කරුවට හිමි නොවේ. ඊට පස්සේ ඒක ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවට අයිතියක් තියෙනවා. කළමනාකරණ මේ මැනේජ්මන්ට් එකට සහභාගී වෙන්න හැම හවුල්කරුවෙක්ටම අයිතියක් තියෙනවා. එක්කෙනෙකුට දෙන්නෙට තියෙන අයිතියක් නෙමෙයි මේක. හැම හවුල්කරුවෙක්ටම මේ කළමනාකරණයට සහභාගී වෙන්න අයිතියක් තියෙනවා. ඊට පස්සේ ඒක කිසිම හවුල්කරුවෙකුට තම සේවය වෙනුවෙන් වේතනයක් හවුල් ව්‍යාපාරයෙන් ලබන්න බෑ. බලන්න මේ කතාව. මෙතන මේ කියනවා කිසිම හවුල්කරුවෙක්ට Taman හවුල් ව්‍යාපාරයට ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් වැටුපක් ලබන්න අයිතියක් නැහැ කියලා කියනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් අපි ඊළඟට කතා කරන්නේ මේ හවුල්කරු වර්ගවල සමහර ඉන්නවලම මේ ක්‍රියාකාරී හවුල්කරු. දැන් අපි හිතුව අනිත් හවුල්කරු සාමාන්‍ය වෙන රැකියාවක් කරන ගමන් හවුල් ව්‍යාපාරේ කටයුතු වලට සම්බන්ධ වෙද්දී අපි හිතමු ක්‍රියාකාරී හවුල්කරුවෙක් ඉන්න. එයා තමයි මේ ව්‍යාපාරේ ඔක්කොම දේවල් ටික බලන්නේ. කවුන්ට් සදන්නේ, එයා හැමදේම හොයන්නේ එයා නම් අර අනිත් හවුල්කරුවන්ට සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා මේ හවුල්කරුවන්ට පඩියක් ගෙවන්න. මොකද නැත්නම් ඒ මනුස්සයා පවුනේ දැන් අනිත් අය ඒතර පාර්ට් ටයිම් විදියට නම් හවුල් ව්‍යාපාර වැඩත් එක්ක සම්බන්ධ වෙන්නේ. එක්කෙනෙක් ෆුල් ටයිම් එකකට කැප වෙලා වැඩ කරනවා නම් ඒ පුද්ගලයාට හවුල් ව්‍යාපාරය එයා සපයන සේවාව වෙනුවෙන් වැටුපක් ගෙවන්න අනිත් හවුල්කරුවන්ට සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා. හැබැයි හවුල් ආඥා පනත කියනවා වැටුප් ඕනේ නැහැ කිය. හරි වැටුප් ගෙවන්න ඕනේ නැහැ කියන වැටුපක් ගෙවන්න අවශ්‍ය නැහැ කියලා කාටවත් ඒකට වැටුපක් ලබන්න බෑ කියලා. හැබැයි හවුල්කරුවෝ ඉතින් එකග වෙන්න ඕනේ. අර වැඩියෙන් කැප වෙලා වැඩ කරන කෙනෙක්ට වැටුපක් ගෙවන්න. ඒතර ඔයාලා ගිවිසුමේ වා එකග වෙලා තියෙනවා නම් හවුල් ආඥා පනත වලට වැඩක් නැහැ. හරි මොකද හවුල් ආඥා පනත අපිට ඕන වෙන්නේ ඔයා ගිවිසුම ලිඛිත ගිවිසුමක් නැත්තම් විතරයි. හරි හැබැයි ඉතින් ආඥා පනතෙන් කියන්නේ වැටුප් ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. හරි හැබැයි උනට ප්‍රායෝගිකව ටිකක් ක්‍රියාකාරී හවුල්කරුවෙක් ඉන්නකොට එයාට වැටුප් ගෙවන්න. බලමු ඊළඟ ඒවාට. හරි ඊළඟ බලමු මේක පොඩ්ඩක් හොඳට පාඩම් කරගන්න මේකම ඉතින්. හරි පස්සේ පාඩම් කරන්න දෙන්න එපා. ඊට පස්සේ සියලු හවුල්කරුවන් කැමැත්ත නැතුව හවුල්කරුවෙකු බඳවාගත නොහැකි. හවුල් ව්‍යාපාරින් හැම හවුල්කරුවෙක්ව කැමති වෙන්නේ නැතුව අලුත් හවුල්කරුවෙක් බඳව ගන්න බෑ. හරි සියලු හවුල්කරුවන් කැමැත්ත නැතුව අපි කියනවා අලුත් හවුල්කරුවෙක් බඳව ගන්න බෑ. ඊට පස්සේ හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැනනගෙන සාමාන්‍ය ගැටලුවකදී හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයෙන් තීරණයක් ගත හැකි අතර හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කරන කිසිවක් සීළු හවුල්කරුවන් කැමැත්තෙන් තොරව කරන්න බෑ. කියන හදිසියකදී ඉතින් වැඩි ඡන්දයෙන් තීරණයක් ගත්තට අර මොන හරි ප්‍රධාන දෙයකට නැත්නම් ව්‍යාපාර කටයුතු වල දාලා ප්‍රධාන දෙයකට බලපෑමක් වෙන මොන හරි තීරණයක් ගන්නවා නම් එතනදී අර හවුල්කරුවෝ හැමෝම ඒකට එකග වෙන්න ඕනේ. එහෙම නැතුව තීරණ ගන්න බෑ. හරි ඊට පස්සේ අපි කියනවා ඊළඟ හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් කාර්යාලයේ තැබිය යුතු අතර ඕනෑම අවස්ථාවකදී ඒවා පරීක්ෂා කර පිටපත් කර ගැනීමට සියලුම හවුල්කරුවන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඕනෑම අවස්ථාවක අර ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් කාර්යාලයේ තියලා තියෙන ගිණුම් පොත්පත් හැම වෙලේම කාර්යාලයේ තියෙන්න ගෙදරහන් යන්න බෑ කාටවත්. ඒතර ඒ ඕනෙලාක පරීක්ෂා කරන්න සියලුම හවුල්කරුවන්ට අපි කියනවා අයිතිය තියෙනවා. සියලුම හවුල්කරුවන්ට මේ ගිණුම් පොත්පත් පරීක්ෂා කරන්න අපි කියනවා අයිතිය තියෙනවා. ඒකත් මේ හවුල් ව්‍යාපාරය වලට අදාළ මේ 24 වගන්ති තියෙන දෙයක්. හරි. බලන්න මේ හවුල්කරු වර්ගයටලා මෙලි චුට්ටක් වැදගත්. මම අපි කතා කරමු මම කිව්වේ මේ ක්‍රියාකාරී හවුල්කරු ඒවල තමයි ගොඩක් වෙලාට වැටුපක් කියවන්නේ. බලන්න කියන කතාව ක්‍රියාකාරී හවුල්කරු හවුල් ව්‍යාපාරේ කළමනාකරන කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගී වෙන වගකීම් අසීමිත වන අතර ලාභයට අමතරව කිසියම් වැටුපක් ලබන්නත් ඉඩ දෙනවා. මොකද ඒගොල්ලෝම සක්‍රීයයි.
සාමාන්‍ය අනිකුත් හවුල්කරුවන්ට වඩා අපි කියන ක්‍රියාකාරී හවුල්කරු කියන්නේ ඒගොල්ලෝ සක්‍රීය දායකත්වයක් ව්‍යාපාරට සපයනවා සාමාන්‍ය අර අපි ඉන්න අනිකුත් හවුල්කරුවන්ට වඩා. ඒකයි මම කිව්වේ ඒගොල්ලන්ට අර හවුල් ආඥාපනයෙන් කිව්වට හවුල්කරුවන්ට පඩි ගෙවන්න ඕනේ නැහැ කියලා. අර අනිත් හවුල්කරුවන්ට පොඩ්ඩක් අර සදාචාරාත්මක යුතුකමක් තියෙනවා. මේගොල්ලන්ට වැටුපක් ගෙවන්න. හරි මොකද නැත්තම් මේගොල්ලෝ අර අනිත් අයට කැපවීමෙන් වැඩ ගන්න අය නිසා පොඩ්ඩක් අරගොල්ලන්ට යුතුකමක් තියෙනවා. වැටුපක් ගෙවන්න. හරි. පිළයි කතා කරන අක්‍රීය හවුල්කරු. හරි අක්‍රීය හවුල්කරු බලන්න ඒගොල්ලෝ කවුද කියලා. මොහු ප්‍රාග්ධනය යොදා ලාබලාභ භුක්ති විඳිනවොත් කළමනාකරණයට සහභාගී වෙන්නේ. ඒක අපි අක්‍රීය කියන්නේ. හරි ලාබලාභ භුක්ති විඳිනවා. ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාරයට ලාබලාභ භුක්ති විඳීම කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා කළමනාකරණයට මැනේජ්මන්ට් එකට සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියන එයාට කවුද අක්‍රීය හවුල්කරුවෙක්. එන අක්‍රීය හවුල්කරුවෙක් කියන්නේ ඇයි? මෙයා මැනේජ්මන්ට් එකට සම්බන්ධ වෙන්නේ නැති නිසා. කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැති නිසා අපි කියන එයාට කවුද අක්‍රීය හවුල්කරුවෙක්. අක්‍රීය හවුල්කරුවෙක් කියන්නේ ඒගොල්ලෝ කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ නැති. අපි කියනවා අක්‍රීය හවුල්කරුවෙක් කියන්නේ හේතු නිසා කළමනාකරණයට සහභාගී නොවේ. වකීම අසීමිත වන අතර නිදන හවුල්කරු කියලා කියනවා. වකීම අසීමිත එක්කෙනෙක්ගෙන් නිදන හවුල්කරු කියන්නේ ඉතින් ඒකයි නිදියන් ඉන්නේ අක්‍රීය. හරිද? අක්‍රීයයි කළමනාකරණයට සහභාගී වෙන්නේ නැති නිසා අපි කියන එයා මොන හවුල්කරුවෙක්ද? නිදන හවුල්කරුවෙක්. හරි. බලන්න ඊට පස්සේ මේ නාම මාත්‍ර හවුල්කරු නම දාන්නේ. කියන්නේ එයා කීර්ති නාමය. සංගක්කාර ගිනිතන්න හරි. කීර්ති නාමය තමයි දාන්නේ. ව්‍යාපාර වෙන සල්ලි දාලවත් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. ලාභයක් ලැබෙනවා. හැබැයි කීර්ති නාමය තමයි දාන්නේ. එයාගේ අපි හිතමු හවුල්කරුවෙක් සමහර ප්‍රසිද්ධ කෙනෙක් අපි සම්බන්ධ කරගන්න හවුල්කරුවෙක් විදියට ව්‍යාපාර ප්‍රසිද්ධ කරගන්න. එහෙම වෙන්න පුළුවන්. අපි කියන උතර ඒගොල්ලෝ මේ නාම මාත්‍ර හවුල්කරුවෝ උතර ඒගොල්ලෝ ව්‍යාපාරිත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ නම තමයි ව්‍යාපාරට දාන්නේ. අපි ඊළඟට කතා කරන්නේ මේ ලාභේ පමණක් ලබන හවුල්කරු. මේමයි ළමයි ඉතින් අර සීමිත හවුල් ව්‍යාපාර වල ඉන්නේ. ඒතර අපේ වගේ රටවල් වල ඕව නැහැ ඉතින්. හරි. බල ලාභේ පමණක් ලබන හවුල්කරු මොහු ප්‍රාග්ධනයට දායක නොවන අතර ව්‍යාපාරට යොදන්නේ. ඒතර එයත් අර අපි ගත්තොත් මේ ලාභ පමණක් යොදන නැත් ගොඩක් වෙලාවට මේ කීර්ති නාමයේ යොදවල තමයි අර තමන්ගේ ලාභය ලබන. හරි. ඊටවලස පතල් වල ඉන්නේ පතල් වල. ඒකේ දැන් ඒ කියන්නේ මේ පතල් ගැන අහනවා. දැන් පතල් කිව්වම දැන් හරි ඒතර ඒගොල්ලෝ ඇවිල්ලා දැන් පතලක් කියලා කියන්නේ ඔය උතන ව්‍යාපාරයක් ගැන උතන කියන්නේ නැතුද ඒක ඉතින් මේ හවුල් ව්‍යාපාරය ඒගොල්ලෝ කරන් යනවා. හරි ඒතර ඒගොල්ලෝ සමානව ලාභ භුක්ති විඳලා එහෙම යන්නේ නැහැ. දැන් අපි දැන් චාර්ටර්ඩ් ඇකවුන්ට්ලා කියලා හිතන්නකො. ඒගොල්ලෝ එකතු වෙලා ෆර්මයක් දානකොට සමානයේ ෆර්ම් එකේ චාර්ටර්ඩ් ඇකවුන්ට්ලා පස් දෙනෙක් විතර එකතු වෙලා තමයි හවුලක් විදිහට පටන් ගන්න. ගොඩක් වෙලා ලංකාවේ තියෙන ඔඩිට් ෆර්ම් එකේම ගොඩක් ඒවා හවුල් ව්‍යාපාර තියෙනවා. දැන් පතලක් ගැන කෙනෙක් අහලා තිබ්බා. ඉතින් පතලක් මොන හරි කරන් යනවා නැති. ඒතර ඒකේ හවුලක් විදිහට නෑ යන්නේ. ඒතර ඒකේ ඒගොල්ලෝ ලාභ බෙදාගෙන තමයි හවුල ආරම්භ කරලා තියෙන්නේ. හරිද? ලාභ ඒතර සමානව බෙදාගෙන ගිහලා ඒතර ඒ හවුල්කරුවෝ ඒතර ඒගොල්ලෝ ඒ කියන්නේ සාමාන්‍ය හවුල්කරුවෝ ඉන්නේ ඒතර. වකීම අසීමිත වෙච්ච. හරි. දැන් මේ අපි මේ විශේෂ මේ හවුල්කරුවෝ ගැන කතා කරන්නේ. ඒතර ඒගොල්ලෝ ගැන මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ විශේෂ වෙච්ච හවුල්කරුවෝ ලංකාවේ තියෙන හවුල් ව්‍යාපාරවල දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපේ රටේ තියෙන හැම වෙලේම සාමාන්‍ය හවුල් ව්‍යාපාරනේ. සීමිත හවුල් ව්‍යාපාර තිබ්බොත් තමයි මේ ලක්ෂණ තියෙන ඒවා ගොඩක් ඒවා අපිට දකින්න හම්බ වෙන්නේ. හරි. ඉතින් මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි කියලා මම කියපු කතාව. හරි. අපි යමු ඊළඟට මෙතන අපි කතා කරනවා ඊළඟට මේ නිහඬ හවුල්කරු ප්‍රාග්ධන සහභාගී ලාභලා භුක්ති විඳින අතර කළමනාකරණ සහභාගී නොවේ වකීම අසීමිතයි. ඉතින් නිහඬ හවුල්කරුවෙක් අර කියලා නිහඬ හවුල්කරුවෝ මහ ජනතාව දන්නවා. හරි මහ ජනතාව දන්නවා මෙයා හවුල්කරුවෙක් කියලා. හැබැයි කළමනාකරණයට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි මහ ජනතාව මෙයාව දන්නවා. ඊට ආරූඪ හවුල්කරු. බලන්න මේ ආරූඪ හවුල්කරුවෙක් කියන්නේ එයා මේ ව්‍යාපාරට ණයක් සපයන. අපි ආරූඪ හවුල්කරුවෙක් හැම වෙලෙම ව්‍යාපාරට ණය මුදලක් සපයන. හරි ව්‍යාපාරට ණය මුදලක් සපයන කෙනෙක් තමයි ආරූඪ හවුල්කරුවෙක් කියන්නේ. ඒතර එයා ඒකට පොලියක් ගන්නවා. ඒ වෙනතු අර ලාභ කතාවක් නෙමෙයි. හැබැයි ලාභේ වැඩි කාලෙකදී පොලිය පොඩ්ඩක් වැඩි වෙනවා. හරි ආරූඪ හවුල්කරුවෙක් කියන්නේ එහෙම එකෙක්. එහෙම කෙනෙක්. එයා ඒතකොට මම පොඩවට කියන්න මේ ආරූඪ හවුල්කරු කියන ළමයි එයා ව්‍යාපාර ණයක් දෙන්නේ. අපි කියන ආරූඪ හවුල්කරු. හරි ආරූඪ හවුල්කරු කියලා කියන්නේ මෙයා ව්‍යාපාරට ණයක් තමයි දෙන්නේ. හරි ආරූඪ හවුල්කරු අපි කියනවා මෙයා ව්‍යාපාරට ණයක් දෙනවා. දැන් මේ ණය දුන්නට පස්සේ මේකට එකග වෙනවනේ පොලියක්. හරි අපි හිතමු මේක 12ක පොලියක් ගෙවන්න එකග වෙනවා කියලා. හැබැයි ව්‍යාපාරේ ලාභ වැඩි වෙන කාලෙකදී ඊට වඩා වැඩි පොලියක් ගෙවනවා. තමයි 14ක් ඒ වගේ තමයි එකග වෙන්නේ. හරි. ඒතර ව්‍යාපාරේ ලාභය ගොඩක් වැඩි වෙනවනම් ඒ ලාභය වැඩි වෙන කාලෙදී මෙයාට වැඩි පොලියක් හම්බ වෙනවා. හරි ලාභය වැඩි වෙන කාලෙදී මේ ආරූඪ හවුල්කරුවන්ට අපි කියනවා ටිකක් වැඩි පොලියක් ඒ කාලෙදී හම්බ වෙනවා. ඒ වගේ අර අපිට මේක කතා කරන්න පුළුවන්. විවිධ හවුල්කරුවෝ අර හරි සීමිත හවුල්කරුවෝ ඉතින් ලංකාවේ හවුල් ව්‍යාපාර නැහැ. වකීම සීමා සහිත කට්ටිය ඉතින් මේ වගේ අර හවුල්කරුවෝ ගැන අපිට වෙන වෙන වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මේ හවුල්කරුවෝගේ අයිතිවාසිකම් යුතුකම් ඉතින් අපි ගත්තොත් මේ ක්‍රියාකාරී මේවට සහභාගී වෙන්න ඕනේ. ඉතින් උපෙන් ලාභයට දායක වෙන්න ඕන. ලාභයක් තිබ්බොත් ඒවා
ඒවට ඉතින් දායක වෙන්න ඕනේ. ඒ වගේ යාගේ අයිතිවාසිකම් ගිණුම් පොත්පත් පරීක්ෂා කරන්න පුළුවන්. කළමනාකරණ දායකයෝ මේ විදිහට අපිට ඉස්සලා කියන්න පුළුවන්. ගැල්ලි කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරය අයින් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ඉතින් මේ අයිතිවාසිකම් කීයද? ඒක යුතුයකම් ගත උපරිම විශ්වාසයෙන් කටයුතු කිරීම. ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් කටයුතු කිරීම, අලාභ වලට ලාභ භුක්ති විඳිනවා කියන තමයි. අලාභ තිබ්බොත් එහෙම අලාභයටත් මේගොල්ලෝ දායක වෙන්න ඕන. හරි. ඒ වගේම දැන් ඔයා මොනවා හරි හවුල් ව්‍යාපාරයක ඉන්නකොට ඒකට තරංකාරී ව්‍යාපාරයක ඉන්න බෑ. ඒ කියන්නේ ඔයා තරගයක් වෙන තරංකාරී ව්‍යාපාර කරන්න බෑ. ඒතර හවුල්කරුවගේ යුතුයකමක් ඒක. හරි. තමන්ගේ බලතල ඉක්මව කටයුතු කරන්න බෑ. හරි. හැමෝම අර සාමූහිකව වගකීමට යටත් වෙනවා. හරි. ඉතින් ව්‍යාපාරය කියලා යarම වෙන පාර්ශවයට පවරන්න බෑ. එනවා ඔයා වෙනුවෙන් වෙන කෙනෙක්ව පත් කරන්න බෑ. හරි. කියන්නේ ඔයා නම් ව්‍යාපාරේ හවුල්කරු ඔයා වෙනුවෙන් මේ රැස්වීම වලට යන්න ව්‍යාපාරයේ දේවල්ට සම්බන්ධ වෙන කෙනෙක් පත් කරන්න බෑ. ඒ වගේ ව්‍යාපාරය ඇල්ම වෙන කෙනෙකුට නොපැවරීම වගේ කියන්නේ ඒ වගේ දේවල්. හරි. මේ හවුල් ව්‍යාපාර වාසි අවාසි අපි දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඊට පස්සේ මේ විසුරුව හැරීම ගැන මම වැඩි වශයෙන් පොඩ්ඩක් කතා කරනවා. හරි. සමාගම් වලට එන්න ගන්න. දෙබල මේ හවුල් ව්‍යාපාර වාසි අවාසි. මම මෙතන කියන කතාව. දැන් අපි හවුල් ව්‍යාපාර ගත්තම හරි ප්‍රශ්නකුත් අහන මේ අතරතුර නාම මාත්‍ර හවුල්කරුවෙක් ගැන කියනවා. නාම මාත්‍ර හවුල්කරු කළමනාකට සම්බන්ධ වෙන්නේ නැහැ. එයා නමනේ දාන්න. හරි. අපි ඊට පස්සේ යමු. හරි ප්‍රශ්න දිනම මම අහන්න ඕන එක මම මේ WhatsApp එකට හරි කමන්නේ දාන්න ඕන ප්‍රශ්නයක් විසඳලා දෙනවා. හරි බලන්න මේකේ මේ හවුල් ව්‍යාපාරවල වාසි අවාසි. හරි වාසි සහ සීමා කියන වාසි අවාසි. බලන්න මේ වාසි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයකුත් ඉතින් මේ තනි පුද්ගල ව්‍යාපාරයක් වගේ තමයි අපිට පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. හරි හවුල් ව්‍යාපාරයක් ගත්තා මේකත් අපි කියන තනි පුද්ගල ව්‍යාපාරයක් වගේ තමයි අපිට පහසුවෙන් ආරම්භ කළ හැකි. ඒ වගේම ඉතින් පහසුවෙන් විසුරුවා හරින්න පුළුවන්. පටන් ගන්නවා වගේම විසුරුවා හරින එකත් පහසුවෙන් පහසුවෙන් ආරම්භ කරනවා වගේම අපින පහසුවෙන් විසුරුවා හරින්නත් පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න ඔය තනි පුද්ගල ව්‍යාපාර වගේ නෙමෙයි ළමයි. මේක අපි කියනකොට වැඩි ප්‍රාග්ධනයක් අපිට රැස් කරගන්න ඕනේ. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් අපිට රැස් කරගන්න පුළුවන්. මොකද හවුල්කරුවෝ ගොඩක් ඉන්නවනේ. ඒක නිසා කීප දෙනෙකුගේ හැකියාව දක්ෂතා ඒක රාශී කරගන්න පුළුවන්. දැන් මේ අපි මේ වාසි මේ කතා කරන්නේ අර තනි පුද්ගලයාට සාපේක්ෂව. හරි. තනි පුද්ගල ව්‍යාපාරයට සාපේක්ෂව මේ වාසි කියන්නේ. ඒත් කීප දෙනෙක්ගේ හැකියාව දක්ෂතා ඒක රාශී කරගන්න අපිට හැකියාව තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි අර තනි පුද්ගල ව්‍යාපාරයක අපිට වගකීම් අසීමිත වුණානේ. හැබැයි මේක එහෙම නෙමෙයි. වගකීම් අර කීප දෙනෙක් අතර බෙදිලා යනවා. ඒක නිසා අපිට ඉතින් ඒක හොඳයි ඉතින්. කලින් වගේ දැන් මේකෙත් වගකීම් අසීමිතයි. හැබැයි අසීමිත වුණාට තනි පුද්ගල ව්‍යාපාරික වගේ ඔක්කොම තනියෙන්ම දරා ගන්න වෙන්නේ නැහැ. කීප දෙනෙක් අතර බෙදලා යනවා. හරි. ඒ නිසා අපිට ඊළඟ කියනකොට මේ සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දු කාර්යක්ෂමතාවය ඒකත් හොඳයි. හරි වගකීම් කීප දෙනෙක් බෙදලා යනවා. ඒ සාමූහික වගකීමක් තියෙනවා. ඒතර එහෙම වුණාම අර බයක් නැති නිසා කාර්යක්ෂම වැඩ කරන්න හැමෝම උත්සාහ කරනවා. හරියට සීමා කියලා කියන්නේ මේකේ අවාසි. අවාසියක් ඉදිරි ගන්න පුළුවන් අවුල්කරුවගේ වගකීම අසීමිතයි. අවුල්කරුවන් අතර ඇති විය හැකි මතභේද හවුල් ව්‍යාපාර සමාජයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ හවුල්කරුවෝ අතර මොන ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක හවුල් ව්‍යාපාරයේ අහිතකර විදිහට බලපාන්න පුළුවන්. සෙක් හවුල්කරුවෙක් ක්‍රියාකලාපය නිසා සියලු හවුල්කරුවන් ඒ කියන්නේ එක් හවුල්කරුවෙක් ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට ඒකට බැඳෙනවා. ඒ කියන්නේ මම කිව්වා එක්කෙනෙක් මොනවා හරි අවුල් දෙයක් කරොත් එහෙම වැරද්දයක් කරොත් එහෙම ඒ වැරද්දට හැමෝම වක් කියනවා. ඒ අකණ්ඩ පැවැත්මක් නැහැ. ඉතින් මේ වෙයි මේ වගේ දේවල් අපිට මේ සීමා කියලා කතා කරන්න පුළුවන්. අකණ්ඩ පැවැත්මක් නැහැ කියන එකෙන් ඉතින් අර හවුල්කරුවන්ගේ මොනවා හරි ප්‍රශ්නයකදී මේක නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නැති අර සමාගම් වගේ නේද අපි සමාගම් ගැන කතා කරද්දී ඊළඟට ඒව ඇවිල්ලා අකණ්ඩ පැවැත්මක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු මෙතන අපි කතා කරන ඊළඟට හවුල් ව්‍යාපාරේ විසුරුවා හැරීම. හරි. හවුල් ව්‍යාපාරේ විසුරුවා හැරීම මෙතන මේ මාතෘකාව ගැන එච්චර හිතන්න එපා. හවුල් ව්‍යාපාරේ විසුරුවා හැරීම ගැන අපි කතා කරන්නේ නැහැ. මේ විසුරුවා හැරීම ගත්තම හවුල විසුරුවා හැරීමේ හවුල් ව්‍යාපාර ආයතනයේ විසුරුවා හැරීම කියලා අපි දෙකක් කතා කරනවා. හරි මම ටික ඔයාලට පොඩ්ඩක් කියන්නම්. හරි මේ හවුල් ව්‍යාපාරේ විසුරුවා හැරීම කියන්නේ අපිට වැදගත් මාතෘකාවක්. හරි හවුල් ව්‍යාපාරේ විසුරුවා හරිනකොට ළමයි අපිට පුළුවන් ද මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම හිතන්න. XYZ නැත්නම් XY කියලා හවුලක් තිබ්බ හිතන්න. හරි XY කියලා හවුලක් තිබ්බා. නැත්නම් අපිට XYZ කියලා හවුලක් තිබ්බ කියන්නේ. මේකේ අපි හිතුව Z යනවා අයින් වෙලා. Z යනවා ව්‍යාපාරයෙන් අයින් වෙලා. Z ව්‍යාපාරයෙන් අයින් වෙලා යනකොට සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් D කියලා කෙනෙක් ව්‍යාපාරට එනවා. හරිද? එතකොට XYZ කියලා හවුලක් තිබ්බට. හරි XYZ කියලා අපිට හවුලක් තිබ්බා. එතකොට XYZ හවුලේ Z යනවා. හරි Z යනවා කියලා කියන්නේ Z අයින් වෙලා යනතර ඒක. එයාට අයින් වෙලා යන නිදහසක් තියෙනවා. හරි. ඒ Tamanට මේ බිස්නස් එකේ හිටිය ඇති වගේ නම් එහෙම අයින් වෙලා යන්න යට පුළුවන්. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ D එනකොට ව්‍යාපාරයට
මේ XY කියන දෙන්න මේකට කැමති වෙන්න. හරි දැන් දෙන්නෙක් ඉන්නවනේ හවුල්කරු Z අයින් වෙලා ගියා ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙද්දී හවුල්කරු දෙන්නෙක් මේකේ ඉන්නවා. කවුද? X සහ Y. X සහ Y කියන හවුල්කරු දෙන්න මේක ඇතුලේ ඒතර D එනවා ව්‍යාපාරයට. හරි. අලුතෙන් එනවා D. ඒ කියන්නේ Z අයින් වෙලා යනකොට D එනවා හවුල් ව්‍යාපාරය. හරි D හවුල් ව්‍යාපාර පැත්තට එනවා. එහෙම එනකොට අපි කියනවා මේ XYD කියලා අලුත් හවුලක් මෙතන හැදෙනවා. හරි XYD කියලා අලුත් හවුලක් මෙතන හැදෙනවා. හරි මොකද XYZ තිබ්බේ දැන් Z ගියා. ඒතර මේක දැන් මෙහෙම වෙන්න ඕනේ ඔන්න Z දිදිත් ඒතර XYZ D කියලා හවුලක් හැදෙන්න පුළුවන්. Z දිදිත් આવොත් ඒතර XYZ කියලා තුන් දෙනෙක් හිටිය හවුල් කරු. ඒ තුන් දෙනා ඉදිද්දි D කියලා අලුත් හවුල් කරුවෙක් එනවා. ඒතර මේ XYZ කියන තුන් දෙනාම කැමති නම් මේ D කියන හවුල් කරුව සම්බන්ධ කරගෙන XYZ D කියලා අලුත් හවුලක් හදාගන්න පුළුවන්. අපි මේකට කියනවා මේ හවුල විසිරුව හැරීම. හරි හවුල විසිරුව හැරීම කියන්නේ අර හවුලේ සංයුතිය වෙනස් වෙනවා. හරි කියන්නේ මේ කලින් හිටියේ XYZ දැන් මේ D ආවට පස්සේ සංයුතිය වෙනස් වෙලා. අපි කියනවා අපේ හවුලේ සංයුතිය වෙනස් වෙලා කියන්නේ මේක හවුල විසිරුව හැරීමක් කියලා අපි කියනවා. හරි. ඒතර හවුල විසිරුව හැරෙනවා කියන්නේ බිස්නස් එක නතර වෙන්නේ බිස්නස් එක නතර වෙන්නේ අපේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන්ගේ සංයුතිය වෙනස් වීමක් වෙනවා. ඒතර බිස්නස් එක නතර වෙන්නේ නැහැ. බිස්නස් එකට මුකුත් බලපෑමක් නැහැ. ඒතර මේ ඉන්න හවුල්කරුවන්ගේ සංයුතිය වෙනස් වීමක් වෙන එක තමයි අපි කියන්නේ මොකද්ද හවුල විසිරුව හැරීම. හරි. එහෙනම් මොකද්ද හවුල විසිරුව හැරෙනවා කියන්නේ? අපි අපේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන්ගේ සංයුතිය වෙනස් වීමක් වෙනවා. අපි සංයුතිය වෙනස් වෙන එකට අපි කියන මොකක්ද කියලාද? හවුල විසිරුව හැරීම. හරි. හැබැයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරෙනවා කියන්නේ බිස්නස් එක වහලා දානවා. හරි. හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරෙනවා කියන්නේ මොකද්ද? අපි කියන බිස්නස් එක සම්පූර්ණයෙන් වහලා දානවා. හරි බිස්නස් එක ඉවරයි ඉතින්. හරිද? ඒක තමයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව. ඒතර හවුල විසිරුව හැරෙන එකයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරෙනවා කියන එකයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. හවුල විසිරුව හැරෙනවා කියලා මේ ඒතර මේ හවුල් ව්‍යාපාරයේ තියෙන මේ හවුල්කරුවන්ගේ සංයුතිය වෙනස් වෙන එක තමයි අපි හවුල විසිරුව හැරීමක් කියලා කියන්නේ. හැබැයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරෙනවා කියලා කියන්නේ අර සියලුම හවුල්කරුවන් කැමැත්තෙන් හවුල් ව්‍යාපාරය වහලා දානවා. හරි. ඒතර අපි මෙහෙම දෙයක් තියෙන සමාල්ලල්ලම අපි හිතමු හවුල් ව්‍යාපාර විසිරුව හැරෙද්දි එක්කෙනෙක් සමානට කැමති නෑ. නැත්නම් අපි හිතුව අපි මේ ඉන්න හවුල්කරුවෙක් ඉන්නවා. අපිට ඒව අයින් කරගන්න ඕනේ. දැන් මෙයාක අපි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර එහෙම වුණොත් ඉතින් අර අයින් කරගන්න නම් අපිට එයා කැමති නැත්නම් උසාවි නියෝගයකට යන්න වෙනවා. හරි උසාවි ගිහිල්ලා ඒතර මෙයාට එක්ක එයාට පිස්සු නම් පිස්සු කියලා ඔප්පු කරන්න වෙනවා. හරි මානසික රෝගයක් තියෙනවා කියලා ඒ වගේ ඉතින් මොන හරි එහෙම දෙයක් වුණොත් උසාවි නියෝගයකට ගිහිල්ලා තමයි විසිරුව හරින්නේ අර එකගතාවෙන් කරගන්න බැරි වෙන අවස්ථාවට. ඒ කියන්නේ හැමෝගෙම එකගතාවෙන් විසිරුව අරගන්න බැරි වෙලාවට අපිට උසාවි නියෝගයක් අරගෙන හවුල විසිරුවා ගන්න වෙනවා. ඒතර මම මේකේ කියන දේ පොඩ්ඩක් බලන්න. එහෙනම් හවුල විසිරුව හැරීමයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හරිනවා කියන්නේ දෙකක්. හරි. හවුල විසිරුව හැරීමකදී වෙන්නේ හැම වෙලෙම මේ සංයුතිය වෙනස් වීම විතරයි. ඒ කියන්නේ අපි ගත්තොත් මම කිව්වේ මේ XYZ දිරිය Z ගියා D ආවා. හරි. හැබැයි Z ඉදිරි එන්න පුළුවන් ඕන. එහෙම එකක් නෑ. හරි. දැන් Z ගිහිල්ලා D එනකොට D එනකොට කැමති වෙන්න ඕනේ XZ විතරයි. හැබැයි sorry XY විතරයි. හැබැයි Z එකත් ඉන්නකොට D ආවොත් XYZ තුන් දෙනාම කැමති වෙන්න ඕනේ D එනවා. අන්න ඒ වගේ. අපි කියනතර මේ හවුල් ව්‍යාපාර ආයතනයේ මේකෙදි වෙන්නේ හවුල විසිරුව හැරීමක් විතරයි. හරි. ඒතර හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරීමක් නෙමෙයි. ඒතර අපි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරෙනවා කියලා කියන්නේ අන්න එතනදී බිස්නස් එක වහලා දාන්න. හරි. ඒතර හවුල විසිරුව හැරීමයි හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරීමයි කතන්දර දෙකක්. ඒ කතන්දර දෙක අපි හරියට තේරුම් ගත යුතුයි. එහෙනම් හවුල විසිරුව හරිද්දී සංයුතිය හවුල්කරුවන්ගේ සංයුතිය වෙනස් වෙනවා. හැබැයි ආයතන විසිරුව හරිද්දී බිස්නස් එක වහලා දානවා. දැන් බලමු මේ දේවල් ටික මොනවද මේ තොරතුරු තියෙන්නේ කියලා සයිට් එකේ මම මේක මාතෘකාව ගැන ඉච්චර හිතන්න එපා. හවුල විසිරුව හැරීම හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හැරීම ගත්තම බලන්න හවුල විසිරුව හැරීම අපි කතා කරා අර සංයුතිය වෙනස් වෙනවා කියලා. හවුල් ව්‍යාපාර ආයතන විසිරුව හරිද බලන්න උසාවි නියෝගයකින් උසාවි නියෝගයක් ගෙන් තොරව නැත්නම් උසාවි නියෝගයක් මගින්. හරි. බලන්න දැන් මේකේ මේ උසාවි නියෝගයකින් තොරව විසිරුව හරිනවා කියලා කියන්නේ හවුල්කරුවන්ගේ එක කියන හවුල්කරුවන්ගේ ඒකකතාවය විසිරුව හැරීම අනිවාර්යෙන්ද අනිවාර්ය විසිරුව හරිනවා මේ නීති අනුකූල නොවන කටයුත්තක් කරොත් එහෙම. හරි. කියන්නේ අපි හිතමු හවුල්කරුවන්ගේ එකගතාවය මත විසිරුව හරිනවා කියලා කියන්නේ මෙතන මේ උසාවි නියෝගයෙන් තොරව සිය කැමැත්තෙන් හවුල විසිරුව හැරීම ගැන අපි කියනවනේ. ඒතර උසාවි නියෝගයක් නැතුව සිය කැමැත්තෙන් හවුල්කරුවන්ගේ එකගතාව මත විසිරුව හරිනකොට ඒක ප්‍රශ්නයක් නෑ. හවුල්කරුවෝ හැමෝම එකගයි හවුල විසිරුව හැරියා. ඒ අනිවාර්ය විසිරුව හැරීම කියලා කියන්නේ අපි හිතමු මේක විසිරුව හරින්න වෙලා එක්ක ඔයාගේ ව්‍යාපාර නීති අනුකූල නොවන බවට මොන හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේ වෙලාවකදී මේක විසිරුව හරින්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විසිරුව හරින වෙනවා. මේ අනිවාර්ය විසිරුව හැරීම කියන්නේ ඒකට යම් සිද්ධීන් පෙරනැගීම නිසා. ඒ කියන්නේ අපි තුමේ හවුල් ව්‍යාපාරයේ මොන හරි ගැටලුවක් ඇති වෙලා හැමෝම එක වෙලා විසිරුව හරිනවා. හරි. ඒක දැනුම් දීමේ විසිරුවනේ කල් තියලා එක වෙලා තිබිලා තියෙනවා මේ කාලේදී විසිරුව හරිනවා කියන්නේ ඒ වගේ දැනුම් දීමේ විසිරුව හරින. ඒක උසාවි නියෝගයකට යන්න වෙන්නේ. හවුල්කරුවන්ගේ
එකගතාවෙන් අපිට මේ කරගන්න බැරුව ඒ මේ හවුල විසුරුව හැරීම නැත්නම් මේ හවුල් ව්‍යාපාර ආයතන විසුරුව හැරීම කියන කතාව සියලුම හවුල්කරුවන්ගේ එකගතාවෙන් අපිට කරගන්න බැරි වුණොත් එතනදී අපිට උසාවි නියෝගයට යන්න වෙනවා. ඒ කියන්නේ උසාවි ගිහිල්ලා නඩුව ෆයිල් කරලා මේක කරගන්න වෙනවා. මොකද හැමෝම හවුල්කරුවන්ගේ එකගතාවෙන් මේක කරගන්න බැරි වුණා. ඉතින් ඔක තමයි මේ හවුල විසුරුව හැරීමට සහ හවුල් ව්‍යාපාර ආයතන විසුරුව හැරීමට අදාළ කතාව. ඒතර මේක පොඩ්ඩක් පැටලෙන තැන වෙන්නේ හවුල විසුරුව හැරීමයි ආයතන විසුරුව හැරීම කියන එක පටලවා ගන්න එපා. හරි. ඒතර හවුල විසුරුව හරිනවා කියන්නේ හැම වෙලෙම සංවිතිය වෙනස් කර ගැනීම. හවුල් ව්‍යාපාර ආයතන විසුරුව හරිනවා කියලා කියන්නේ බිස්නස් එක ඉවර කරනවා. හරි. එතකොට අපි අද එහෙනම් ඉවර කරා තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර. හැබැයි ලබන සතියේදී අපි සමාගම් ඊට පස්සේ සම්පකාර රාජ්‍ය අංශීය ව්‍යාපාර මේ සියලු දේවල් ටික අපි ලබන සතිය පන්තියේදී අපි අවසන් කරනවා. ඒතර ඊට කලින් මම ඔයාලට දැනුවත් කරනවා ඔයගලන්ට තව පන්තියක් තියෙනවා අර ගිය සතියේ අපි ක්ලාස් එක කරේ නැති නිසා ඒ පන්තියට හැමෝම සම්බන්ධ වෙන්න මම ඒක දැනුවත් කරාට පස්සේ එතකන් ඔයගොල්ලෝ ගෲප් වල නෝට් එක දානවා මේ ව්‍යාපාර සංවිධාන පාඩම අදාළව මේකේ වීඩියෝ එකක් දානවා හෙට වෙද්දී ගෲප් එකට. ඒතර ඒවත් බලන්න පුළුවන්. මේ අලුතෙන් ආපු කෙනෙක් නම් පළවෙනි පාඩම් තුනේ වීඩියෝ ටික ඔයගලන් දෙන්නම් බලන්න. අලුතෙන් ආපු කෙනෙක්ට ඒකත් බලන්න පුළුවන්. පළවෙනි පාඩම් තුනට අදාළ වීඩියෝ. ඒතර මේක ආවම හතරවෙනි පාඩම ඉඳලා පළවෙනි කොටස ඊළඟ සතිය කරන් දෙවෙනි කොටස ඒ දෙකත් ඔයාලට බලන්න පුළුවන්. ඒතර මේක පිළිවෙලට ඒවල ටිකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න. ඒතර හැමදාම මේ පන්තියේ ලයිව් ක්ලාස් එකට ඇවිල්ලා කරගන්න වීඩියෝ බලන්න ඉන්න එපා හැමදාම. ඒතර අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අද කරපු කොටසට හරි අපි මුලින් කරපු පාඩම් වල කොටස් වලට හරි ප්‍රශ්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. ඕන වෙලාවක ඔයාලට උත්තරයක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් මෙසේජ් එකක් දෙන්න. ඉතින් අපි ඒතකොට වැඩේ මෙතනින් අදට අවසන් කරන්න යන්නේ. හැබැයි අදට අවසන් කරාට ලබන සති සෙන්සුරාදා මේ පාඩමේ ඉතුරු කොටසත් එක්ක අපි ලබන සෙන්සුරාදා හම්බ වෙනවා. හරි. අපි අදට වැඩේ අවසන් කරමු. හැමෝම ලබන සති සම්බන්ධ වෙන්න. ඊට කලින් ඔයගොල්ලෝ ගෲප් වලට දාන වැඩ ටික කරා. හරි. වැඩ ටිකත් එක්ක හැමෝම එකතු වෙලා වැඩ ටික පිළිවෙලට කරන් යන්න. පේපර්ස් කරලා තියෙන පේපර්ස් ටිකත් කරන්න. අපි ලබන සතියේදී ව්‍යාපාර සංවිධාන දෙවෙනි කොටසත් එක්ක අපි හම්බ වෙනවා. හරි. එහෙනම් අපි අදට වැඩේ අවසන් කරමු. හැමෝම ආරක්ෂිතව ඉන්න. ලබන සතියේදී අපි හම්බ වෙමු.